ඔයාගේ කම්පියුටර් එකේ තාමත් Windows 10 Pro operating system එක activate නැත්නම් ඔන්න දැන් ඔයාට chance එක තියෙනවා CDK offers website එකෙන් ලොකු discount එකක් එක්කම OEM key එකක් අරගන්න. ඔයාට කරන්න තියෙන්නේ මම පහළ description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා buy now click කරලා promotion code එක විදියට CONY type කරලා apply කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බොහොම පොඩි මුදලකට මේ key එක අරගෙන ඔයාගේ operating system එක genuine කරගන්න. කියලා පිළිගන්නවා අද ටිකේකඩ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ඔයාලට මතක ඇති මීට මාස දෙකකට විතර කලින් මම අලුත් series එකක් පටන් ගත්තා Talking Tech. ඉතින් මේ Talking Tech series එකේ පළවෙනි වීඩියෝ එකට අපිත් එක්ක සහභාගී වුණේ PC Guide YouTube channel එකේ ප්‍රියදර්ශන අයියා. එතෙන්දී අපි කතා කරා PC build සම්බන්ධව තියෙන ගැටලු ගැන. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එකට ටෙකිකොනි channel එකට ආවේ තරිඳු විශ්වනාත්. මෙතෙන්දී අපි කතා කරා software engineering field එක ගැන හැම දෙයක්ම. එතකොට අද එපිසෝඩ් එකට මම ආරාධනා කරලා තිනවා තවත් විශේෂ පුද්ගලයෙකුට networking security specialist කෙනෙක්. ඒ වගේම ලංකාවේ ප්‍රධාන පෙළේ internet service providing ආයතනවල සේවය කරන Cisco trainer කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ලංකාවේ දසදහස් ගාණක් networking professionalsලා බිහි කරන ගුරුවරයෙක්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනුර මෙන්ඩිස් සර්ව අද Talking Tech තුන්වෙනි එපිසෝඩ් එකට. ඉතින් සර් කොහොමද මේ දවස්වල මොනවද කරන්නේ? මුලින්ම අයිබෝන් කියන්න ඕනේ. ඉතින් හොඳයි. ඉතින් ගොඩක් ඔන්ලයින් ට්‍රේඩින් කරගෙන ඉන්නවා. මොකද කොවිඩ් ප්‍රශ්නේ ආවට පස්සේ ඉතින් ගොඩක් ට්‍රේඩින් ඔක්කොම ටික ඔන්ලයින් තමයි යන්නේ. අනිත් දවස්ට දිගටම ඒටික් කරගෙන ඉසන්තරව ඉතින් ඉගෙන ගැනීම කියන දේ කොහොමත් කරගෙන යනවා. ඉගෙනීම කියන දේ කොහොමත් කරගෙන යනවා. ඉතින් ඒ දෙක බැලන්ස් කරගෙන යනවා. සර්ට මං විශේෂයෙන් මේ ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කාර්යබහුල පුද්ගලෙක්. හරිම අමාරු වුණා මට මේ Talking Tech එපිසෝඩ් එකට ගෙන්න ගන්නත්. මේ වීඩියෝ එක හරිනම් අප්ලෝඩ් වෙන්න ඕනේ ගිය මාසේ අන්තිම දවසේ. හැබැයි අද වෙනකම් මේක පොඩ්ඩක් පරක්කු වුණා. කාර්යබහුලත්වය නිසාම. ඉතින් ගොඩක් මේ ස්තුතියි ඒ කාර්යබහුලත්වය මග අරගෙන මට අවස්ථාවක් ලබා දුන්නට. වීඩියෝ එකේ පළවෙනි ප්‍රශ්න විදියට මම සර්ගෙන් අහන්න කැමතියි. සර් මේ වෙනකොට certified networking security specialist කෙනෙක්. එතකොට සර්ට පොඩි කාලේ ඉඳලම ටාගට් එකක් තිබුණාද? අද වෙනකොට මම මේ තැනට එනවා. ඒ කියන්නේ මම networking specialist කෙනෙක් වෙනවා කියලා එහෙම නැත්නම් සර් A level කරන කාලෙදි වගේ මොන වගේ අයිඩියා එකක්ද තිබුණේ වෘත්තීය ජීවිතය කොහොමද තෝරගන්නේ කියන එක ගැන? ඔක්කොනේ මෙහෙමයි. දැන් ඇත්තටම පොඩිම කාලේ ඉතින් network engineer කෙනෙක් වෙනවම කියලා අදහසක් මුලින්ම තිබුණේ නැහැ. හැබැයි අපි පොඩි කාලේ නම් කම්පියුටර්ස් එක්කම හිටුවා. කට්ටිය. ඒක කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි ඒ දවස්වල ඉතින් ඔය Windows 98 Windows XP install කරන්න ඉතින් ඔය tool kit එකම ළඟ තියාගෙන හිටපු කට්ටිය. කියන්නේ floppy disk එකක් අරගෙන ඒකේ Windows දාන්න ready කරගෙන ඊට අමතරව Windows ඔය bootable CDs හදාගෙන ඒ වගේ පිස්සුවක් තිබුණා ඒ කාලේ. ඉතින් අර ID පැත්තට කොහොමත් නැඹුරුවක් පොඩි කාලේ නම් තිබුණා. ඉතින් ඔය games play කරන ඒවා softwares ඒක අමතරව මම ගාව තිබ්බ ලොකු පොතක් ඔය Visual Basic පොතක් මේ හොයාගත්ත මම අමාරුවෙන්. ඊට පස්සේ ඒක බලාගෙන පොඩි ඔය softwares එහෙම හදනවත් කරා. ඉතින් යාළුවන්ගේ PCs වලට ගිහලා බලෙන් ඉන්ස්ටෝල් කරලා දීලා අනම් මම ඒ වැඩ පෙන්නලා. ඉතින් මේ වගේ අර පිස්සුවක් තිබුණා. ඉතින් කොහොම හරි මේ හැබැයි ඉතින් IT පැත්තෙන්ම යන්න ඕනි කියලාම අදහසක් ලොකුට තිබුණේ නැහැ. හැබැයි ඒරෝ කරනකොට මේ ඒරෝ මැත්ස් කරනකොට ඉතින් අර මට උමනාවක් තිබුණා කොහොම හරි networking කො නැත්නම් ටෙලිකමියුනිකේෂන් කියන ෆීල්ඩ් එකට යන්න අදහසක් තිබුණා. ඉතින් ඒක හිතාගෙන තමයි ඉතින් ඒ පැත්තෙන් කරා. ඉතින් සමහර අවස්ථාවලදී මිස්සෙන්ද ගියා පාත් එක. මොකද මට මතකයි මගේ දිස්ත්‍රික්ට් රෑන්ක් එක තිබ්බේ 47. ඒතර 46 වෙනියත් මොනටිව් IT වල සිලෙක්ට් කරලා තිබ්බ. මම සිලෙක්ට් වුනේ නැහැ. එතකොට ඊට පස්සේ ඉතින් අර ඒත් එක අතෑරියේ නැහැ. මොකද මම ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික කියන ටෙලිකමියුනිකේෂන් පැත්තෙන් තමයි ස්ටඩිස් කරේ. හැබැයි අර ටෙලිකොම් කිව්වම සාමාන්‍යයෙන් අර ගොඩක් කට්ටිය ISP කෙනෙක් ගාවට යන try කරනකොට ඉතින් අර ඕකේ අර ඉලෙක්ට්‍රොනික කැලලට වඩා ගොඩක් කට්ටිය ටෙලිකොම් පැත්තට තමයි යන්නේ. ඉතින් ඒකම යද්දී මට නෙට්වර්ක් කියන දේ ගැන සම්බන්ධ වෙන අවස්ථාවක් හම්බ වුණා. මොකද ඒක මගේ පළවෙනි ජොබ් එක. 2006 අවුරුද්දේ මම ජොයින් වුණා ලංකාවේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන ලංකා කමියුනිකේෂන් සර්විසස් කියන ආයතනයට. අන්න ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතයේ ප්‍රධානම එක. මම ට්‍රේනින් ගිය සහ ජොබ් එකක් විතර කරපු ඒ පළවෙනි ආයතනෙන් ගත දැනුම තමයි මට ඇත්තටම මගේ ජීවිතේ මේ වැඩේ කරගන්න උදව්වක් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මොකද එතනට ගියාම එතනදී හම්බ වෙන අපිට සම්පූර්ණ network devices ඒවා අතපත ගන්න configure කරන්න ඒ සම්බන්ධයෙන්. ඉතින් අර ඒ ඉන්න ගමන් certifications ගොඩක් කියව මම කරා self study කරලා මම ගාව පොත් බල බල practical කර ඉතින් ඒවා study කරන් ගියා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ
මම නෙට්වර්කින් කියන දෙයට මුලින්ම යමු උනේ ඒ තිබ්බ ආසාව සහ අර එතනින් ජොබ් එකත් එක්ක ගත්ත එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ ඉතින් ඒ ඉන්න ගමන් කොහොම මට මේ ටීචින් කියන එක පොඩ්ඩක් තිබුණා පොඩි කාලේ ඉඳන්. ඒ කියන්නේ මම ඒරල් කරද්දී ඕරල් ගණන් ටීච් කරා ළමයිට. ඊට අමතරව කැම්පස් ඉන්න කාලේ ඒරල් ක්ලාසස් කරා. ඉතින් අර ඒ වගේ පොඩ්ඩක් ඉගැන්වීම කියන දේ ගැන පොඩ්ඩක් ආසාවක් සහ උනන්දුවක් තිබුණා ඒ කාලේ ඉඳන්. ඉතින් පස්සේ ඉතින් කල්පනා කරා ඉතින් මම දන්න දේවල් කියා දෙන්න පුළුවන් නේ කියන දේ හිතුනහම පස්සේ මම CCNA වගේ සිස්කෝ ට්‍රේනින් ඒවා ක්ලාසස් පටන් ගත්තා ඊට පස්සේ. ඉතින් ඒව කරන ටික කාලයක් යද්දී ලංකා ප්‍රධානම ඉන්ටර්නැෂනල් සර්විස් ප්‍රොවයිඩර්ස් දෙන්නෙක් මට කතා කරා ඒගොල්ලන්ගේ ස්ටාෆ් ට්‍රේනින් කරන්න කියලා CCNA සහ CCNP ට්‍රේනින් ඒව කරන් ගියා. ඊට අමතරව මගේ ඉන්ස්ටිටියුට් එක ස්ටාර්ට් කරලා ඉතින් දැන් මම නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලාට නෙට්වර්ක් කියලා දෙනවා. සර්ගේ ලයිෆ් ස්ටෝරි එක කියද්දී මට අහන්න හිතන පොඩි අමතර ප්‍රශ්නයක්. සර් ඉස්සෙල්ලාම කම්පියුටර් එකක් ගත්තේ කොයි කාලෙද? ඒ කියන්නේ අවුරුදු කීයද එතකොට සෙට වයස? මම කම්පියුටර් එකක් පාවිච්චි කරන ඇත්තට පටන් ගත්තේ 9 වසර වගේ සාමාන්‍යයෙන් මම ඉගෙන ගන්නකොට මුල් දවස්වල ඉතින් අර Pentium ඉස්සර Pentium 3 Pentium 4 Pentium ඒ කාලේ පරිගණක බිස්කොට් ගත්තා. ඉතින් අර ඉතින් මුලින්ම මේ කම්පියුටර් එක ගෙනාවට පස්සේ ඒ ගත්තේ යූස් කරපු කම්පියුටර් එකක්. ඉතින් ඒ කාලේ අපි එකෙන් ඉතින් ඔය ගේම්ස් ප්ලේ කරන ඒවා ඊට අමතරව පොඩි ප්‍රෝග්‍රෑම් රන් කරන ඒවා ඉතින් ඒවා තමයි මුලින්ම ඉතින් ඉගෙන ගත්තේ. ඉතින් ඒක කරලා පස්සේ ඉතින් කම්පියුටර්ස් කීපයක්ම ගත්තා. ඉතින් හැම එකම ඉතින් අර ගෙදර තියෙද්දි අර ගලවලා තමයි තියෙන්නේ. වෙලකත්තර කේසින් එකක් වහලා කියන්නේ ඒ තරම් අර පිස්සුවක් තිබුණා. ඉතින් ගික පාර්ට්ස් ගලවනවා ආයෙත් කරනවා ෆෝමැට් කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් තරුණ කට්ටියගේ හැටියක්. ඉතින් අර එහෙම කරලා තමයි අත්‍තරම ඒක කියන්නේ ඒ කාලේ එහෙම ගත්ත එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. ටිකක් ලොකු වෙනකොට මොකද අර ඒ ටෙක්නොලොජිස් මාරු වෙනකොට අපිට ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඒ කාන්දම් තිබුණා කොහොමද මේක අත්තට ආවේ කියන එක. ඉතින් මම හිතන්නේ ඒකත් හොඳ උදව්වක් එන්නේද මට. ඔව් සර්ගේ නෙට්වර්කින් සම්බන්ධව මම අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි කෙනෙකුට කම්පියුටර් නෙට්වර්කින් අතින් ඉදිරියට යන්න නම් මොන වගේ දක්ෂතාවද තියෙන්න ඕන? මුලින්ම දේ තමයි මම හැමෝටම කියන්නේ ඕන දෙයකට කැමැත්ත තියෙන්න ඕන. සහ ඒකට කැපවීමක් කරන්න හැකියාවක් තියෙන්න ඕන. අපිට නෙට්වර්කින් ගත්තා, සොෆ්ට්වෙයාර් ගත්තා, ඒ දෙපැත්තෙම ඉන්න කෙනාට බේසික් IT knowledge එක අනිවාර්යෙන් තියෙන්න ඕන. එහෙම කිසිම කම්පියුටර් එකක් අතපත ගන්න නැතුව අපිට නෙට්වර්කින් කරන්නත් බෑ, සොෆ්ට්වෙයාර් කරන්නත් බෑ. ඒතරම් නැති කෙනෙක්ට ඒක ඉගෙන ගන්න එක තේරුමකුත් නැහැ. ඒක නිසා මුලින්ම කාරණාව තමයි මේ ෆීල්ඩ් එකට යනකොට අපිට බේසික් knowledge එකකට අපිට process කරන්න වගේම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපිට පරිගණකයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මොකද්ද කම්පියුටර් එකක් කියන්නේ සහ ඊට අමතරව අපි ගෙදරදී නෙට්වර්ක් එකක් සම්බන්ධ වෙන රවුටර් එකක් කියන්නේ මොකද්ද ස්විච් එකක් කියන්නේ මොකද්ද ඊළඟට අපි දන්නවා ගෙදරදී Wi-Fi යූස් කරද්දී Wi-Fi access point එකක් කියන්නේ මොකද්ද ෆයිබර් ලින්ක් එකක් කියන්නේ මොකද්ද නෙට්වර්ක් කේබල් එකකින් මොකද වෙන්නේ අන්නේ සම්බන්ධයෙන් පොඩි හරි අදහසක් තියෙද්දි අපිට ඒක මූලික උදව්වක් කරගන්න පුළුවන් ඊට අමතරව දැන් අපි හිතන්න ඕනේ දැන් නෙට්වර්ක් ඉන්ජිනේර කෙනෙක් වෙන කවදද බලාපොරොත්තුවක් තියෙනවා නම් නෙට්වර්කින් විතරක්ම නෙමෙයි තව ඒවා හා සම්බන්ධ වටේ පිටේ දේවල් කීපයකුත් තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් නෙට්වර්කින් කියන කතන්දරේ කතා කරනකොට එකත් එක්ක සම්බන්ධයි Linux. ඊට තව පැත්තකින් සම්බන්ධ වෙනවා cloud. තව පැත්තකින් සම්බන්ධ වෙනවා security. ඒ වගේ අර ගොඩාක් ශ්‍රේෂ්ඨ එකතු වෙලා තමයි මේ ෆීල්ඩ් එක හැදිලා තියෙන්නේ. එතකොට Tamanට පුළුවන් Taman ජොබ් එක කරන කාලේ කැමති ෆීල්ඩ් එකකට යොමු වෙන්න පුළුවන්. නමුත් අර මූලික දේ තමයි මම නම් දකින් හදාගන්න ඕන දේවල් තමයි බේසික් IT knowledge එක කියන්නේ විශේෂයෙන්ම IP address එකක් කියන මොකක්ද? IP version 6 කියන්නේ මොකක්ද? MAC address එකක් කියන මොකක්ද? router switches cable කියන මොන වගේ දේවල්ද? ඊට අමතරව Linux සහ Windows operating system එකක් කියන්නේ මොන වගේ ඒ දෙක වෙනස මොකක්ද? සහ කොහොමද ඒවා භාවිත කරන්නේ? ඊට අමතරව මම හිතන්නේ දැන් ගොඩක් වෙලාවට Python පැත්තත් අපිට ඉම්පෝර්ට් නම් මම ඉස්සරහට කියන්නම් ඔයාලා අහන ප්‍රශ්නත් එක්කම මට හිතෙන මේ පැත්ත කතා කරොත් හොඳයි කියලා. අපි ඒතර Python පැත්ත කොහොමද සම්බන්ධ වෙන්නේ? ඊට අමතරව cloud පැත්ත කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ? ඔන්නේ ටික අපිට පුළුවන් එක්ක YouTube එකේ වීඩියෝස් බලලා හෝ නැත්නම් වෙන යම් වීඩියෝස් බලලා හරි කමන්නේ කොහොම හරි කමන්නේ ඒ knowledge එක ටික හදාගත්තා නම් මම හිතන්නේ ඒ ෆීල්ඩ් එකට යන්න ඕනේ ඒ ටික හැදෙන මොකද සමහර කට්ටිය ඩිග්‍රියක් හරි ඩිප්ලෝමාවක් හරි කරනකොට එතනද ගිහිල්ලා තමයි මේ ටික මුලින්ම අහන්න try කරන්නේ. එතකොට ඒගොල්ලෝ උගන්වගෙන යනකොට ස්පීඩ් එකත් එක්ක අපිට ටිකක් සමහර ඩ්‍රොප් වෙන්න පුළුවන්. අර බේසික්ම දේවල් දැනන් හිටියේ නැත්තම්. ඒකන්ද හොඳම දේ තමයි ඔයගොල්ලෝ එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් යන්න කලින් අපිට බේසික් දේවල් ටික අපිට හොයාගන්න පුළුවන්. මම හිතන්නේ මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ A level හා O level ට අපි ICT සබ්ජෙක්ට් කරනවා ඉන්නවා මම හිතන්නේ ඒගොල්ලන්ට මම හිතන්නේ ඒක ටිකක් ඇඩ්වාන්ටේජ් එකක් ඒ මොකද ඒගොල්ලෝ ඒ කාන්දම්ම පොඩ්ඩක් ඒ සම්බන්ධව ඉගෙන ගන්න හන්දා. ඔව්
මෙහෙම හිතන්නකෝ සර් දැන් කවුරු හරි කෙනෙක් මේ මොහොතේ තීරණය කරනවා මම අනාගතයේ නෙට්වර්කින් ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. එතකොට එයා එක තමන්ගේ ඩිසිෂන් එක තමන්ගේ ටාගට් එක ගන්න වෙලාවේ ඉඳලා කොහොමද ආරම්භයක් විදියට එයාගේ ස්කිල්ස් හදාගන්න පටන් ගන්න ඕන. මොකද ඉස්සෙල්ලම කරන්න ඕන. මෙහෙම ප්‍රශ්නයක් අහනවා මගෙන් ගොඩක් අය. දැන් සමහර අය අහනවා අපිට A level වලට IT මොනවා හරි කරලා තියෙන්න ඕනද කියලා නෙට්වර්කින් පැත්තෙන් ඉස්සරහට යන්න. ඒක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. දැන් ඒක උත්තරේ මම කිව්වොත් ඇත්තම නැහැ. ඒ කියන්නේ A level වලට IT කරලා තියෙන්න ඕනේ නැහැ නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙන්නලා software ඉංජිනේර කෙනෙක් වෙන්නලා. හැබැයි ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඔයගොල්ලෝ A level වලට සබ්ජෙක්ට් කරලා තිබ්බොත් ICT වගේ දෙයක් කරලා තිබ්බොත්. නමුත් ඒක නොකර කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපිට දැන් මෙහෙම නෙට්වර්ක් එකකින් අපි ඉස්සරහට යනවා නම් මූලික දේ තමයි අපිට මම හිතන්නේ ඩිග්‍රියක් හෝ නැත්නම් ඩිප්ලෝමා එකක් at least අපිට ගන්න වෙනවා. මොකද නෙට්වර්ක් ඉංජිනේර කියන වේකන්සි එකකට අපි යනකොට ඇප්ලයි කරනකොට ඒගොල්ලෝ බලන මූලික කාරණාවක් තමයි ඒ ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් at least ඩිප්ලෝමා එකක්වත් තියෙන්න ඕන කියන දේ. එතකොට ඔයගලන්ට HND එකක් හරි නැත්නම් ඩිග්‍රී එකක් හරි ෆලෝ කරන්න පුළුවන්. හැබැයි මේ ඩිග්‍රී වලදී සමහර යුනිවර්සිටිස් වලදී ඒ ඩිග්‍රීස් වලට සමහරට ඒගොල්ලෝ මැට්ස් කරලා තියෙන සමහර ඉල්ලන අවස්ථා තියෙනවා. නැත්නම් සමහර ඩිග්‍රී තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ අපිට සමත් වෙලා තියෙනවා නම් අමුත් යන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. හන්ද අපි ඒරල් කරපු සබ්ජෙක්ට් එක නැතර වරි වෙන්න ඕනේ. හැබැයි උනන්දු සහ කැපීම තියෙනවා නම් සහ හැකියාව තියෙනවා නම් අපිට ඒ පැත්තෙන් ඩිග්‍රී එකක් කරගන්න පුළුවන්. එතකොට දැන් ඒ කියන්නේ නෙට්වර්ක් ඉගෙන ගන්න ගියාම ඒක කැම්පස් එකෙන් හම්බෙන ඩිග්‍රී හෝ නැත්නම් ඩිප්ලෝමා එක විතරක්ම හරියන්නේ නැහැ. ඉස්සරහට යන්න ගියාම. මොකද අපිට මේ වෙනකොට ලංකාව මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් දහස් ගාණක් බලාගෙන ඉන්නවා ඔය වගේ දේවල් කම්ප්ලීට් කරලා ජොබ් එකක් අපිට වේකන්සියක් හම්බ වෙනකන් ට්‍රේනින් යන්න හරි ජොබ් එකට යන්න හරි. එතකොට අපිට ඒ ඉන්න දහස් ගාණක් අතරින් අපිව හයිලයිට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට chance එකක් එන්න ඕනේ. ඒ chance එක ගන්න බෑ නිකන්. අපි තව මොනවා හරි දේවල් කරන්න ඕනේ. ඉතින් ඒවා මම මොනවද පොඩ කියලා ඉස්සරහට මම එක්ස්ප්ලেইন කරන් යන්න. ඉතින් මම කියන්නේ ඇඩිෂනල් ඒ කියන්නේ මූලික කාරණාව ඔයගොල්ලෝ එහෙම යන්න නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් සමහර අය යනවා සර්ටිෆිකේෂන් විතරක් කරලා හරිද කියලා. ඒ කියන්නේ ඩිග්‍රී ඩිප්ලෝමා කරන්න නැතුව වෙන වෙන්ඩර් සර්ටිෆිකේෂන් විතරක් කරලා යන්න පුළුවන්ද කියන එක සාමාන්‍යයෙන් අමාරු දෙයක්. මොකද normal network engineer කියන වේකන්සිය සාමාන්‍ය ෆිල් කරනකොට ඒගොල්ලෝ මූලික බලන කාරණාවක් තමයි අදාළ ෆීල්ඩ් එකේ ඩිග්‍රී එක. එහෙම නැත්නම් at least diploma එකක් තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම ඕගොල්ලෝ ඒ දේ කරගෙන හිටියොත් හොඳයි. අනිත් ඒවට යන්න කලින්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔව්. එතකොට සර් නෙට්වර්කින් ඉංජිනේර්ස්ලා ගත්තාම මේ හැමෝම යන්නේ එකම ෆීල්ඩ් එකක නෙවෙයි. අපි නෙට්වර්කින් ඉංජිනේර්ස්ලා කිව්වට මේ ඇතුලේ ගොඩක් ප්‍රභේද තියෙනවා නෙට්වර්කින් ඉංජිනේර්ස්ලාගේ. මේවා කොහොමද එකකට එකක් වෙනස් වෙන්නේ? ඒ වගේම කොහොමද කෙනෙක් Tamanට ගැලපෙන පාත් එක මේකයි කියලා තෝරගන්නේ? ඔය එක හොඳ ප්‍රශ්නයක් වුණේ. මොකද මේ අපි දැන් හිතුවොත් එහෙම දැන් මේක ජොබ් රෝල් එක අපි වැඩ කරන තැනත් එක වෙනස් වෙනවා. දැන් අපි හිතුවොත් මෙහෙම දෙයක්. ඔයාලට නෙට්වර්ක් ඉංජිනේර වේකන්සි එකක් හම්බෙලා ජොබ් එක හම්බෙලා එතනට ගියා. ඊට පස්සේ හිතන්නේ මේ කම්පැනි සාමාන්‍ය කම්පැනි එකක් මොමල් යාට තියෙන ජොබ් එක තමයි නෙට්වර්ක් එක. ඒ කියන්නේ යාගේ ලෑන් එක ලෝකල් එකේ නෙට්වර්ක් එක බලා ගන්න එක. ඒතකොට යාගේ ජොබ් එක තමයි ඒ ස්ටාෆ් එකේ ඉන්න අයට නෙට්වර්ක් සර්විසස් ඒ වගේ සොලියුෂන් දෙන එක ට්‍රබල් ෂූටින්. ඒතකොට යාට සම්පූර්ණ බලන්න තියෙන යාගේ නෙට්වර්ක් එක පමණයි. ඒතකොට ඒකේ යම්කිසි සීමාවක් තියෙනවා. තව ජොබ් එකක් තියෙනවා. ඔයා ජොයින් වුණොත් ඉන්ටර්න් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගාවට ජොයින් වුණොත් එහෙම එතන හම්බෙන ජොබ් රෝල් එක පොඩ්ඩක් වෙනස්. එතකොට ඔයාට තියෙනවා එක ලෑන් එකක් ගැන නෙමෙයි අපිට සම්පූර්ණ ලංකාවේ බෑක්බෝන් එක නෙට්වර්ක් ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. ඒ කියන්නේ අපි ලින්ක් කොහොමද මේවා යන්නේ ඊටම ට්‍රැෆික් කොහොමද බැලන්ස් කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන්න ගියාම ඔයගොල්ලෝ ගෙදර ට්‍රැෆික් එක ISP හරහා ඉන්ටර්නෙට් යන්න ගියාම ඒ පාත් එක රවුටින් පාත් එක කොහොමද නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් කොහොමද ඒක ඩිසයින් කරන්නේ කොහොමද ඒක වෙන්නේ ඔටෝමැටික් නැත්නම් අපි කොහොමද මැනුවලි මැදිහත් කළා රවුටින් පාත් එක වෙනස් කරන්නේ අන්න ඒ වගේ දේවල් කරද්දී එතන නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් ගන්න අත්දැකීම සම්පූර්ණ වෙනස්. ඒතකොට ඒක එක ජොබ් රෝල් එකක්. තවත් නෙට්වර්ක් ඉංජිනේර්ස්ලා කට්ටියක් ඉන්නවා කම්පැනි එකේ වැඩ කරන අයත් නෙමෙයි නෝ සොලියුෂන් ප්‍රොවයිඩර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ තවත් සමාගම් වලට කියලා සොලියුෂන්ස් දෙනවා. ඒ කියන්නේ අපි හිතමු CCTV, IPTV solutions, ඊළඟට wireless solutions, ඊළඟට server solutions, data center ඔයගේ solution ගොඩක් දෙන කට්ටියක් ඉන්නවා firewall එහෙම. ඉතින් ඒ වගේ තැනකදී ඒ network engineersලාට ගොඩක් වෙලාවට solution දෙන්න ගියාම ඒගොල්ලෝ ඒ product එක වැඩ කරනවා. එතකොට මම ওই තුන් දෙනාගෙන මුලින්ම සඳහන් කරොත් මම පෞද්ගලිකව දකින දෙයක් තමයි සාමාන්‍ය කම්පැනි එකක අපි network engineer කෙනෙක් ගත්තොත් එයාට වඩා වැඩි knowledge එකක් ගන්න පුළුවන් අර වගේ ISP කෙනෙක් ගාව හෝ නැත්නම්
normal solution දෙන company එක work කරනවා. මොකද ඒගොල්ලෝ අලුත් technologies එක ගැටෙනවා. සහ විවිධාකාර product භාවිත කරන්න හම්බ වෙනවා. විවිධාකාර vendors හම්බ වෙනවා. ඒ routers, switches, firewalls configure කරන්න හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ knowledge එක මම හිතන්නේ සෑහෙන දුරට ගෙනියන්න පුළුවන්. මොකද අර company work කරොත් එයාට හම්බ වෙන හැමදාම තියෙන devices ටික විතරයි. ඒක ඔයගොල්ලෝ එතනදී ඒ network එක බලා කියාගෙන ඉන්නවා. ඉතින් ඒක තම තමන් කැමැත්ත. ඉතින් අර සමහර අය කැමති ඉගෙන ගන්න දෙයක් දිගටම, සමහර අය කැමති නිකන් වැඩි දෙයක් නැහැ. එතන වැඩේ කරන් ඉන්න. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒක පැත්තක්. එතකොට දැන් ඔය තුනට අමතරව ඒක මම මේක එක පැත්තකට යනවා කියලා. ඔය තුනට අමතරව සමහරට අපි හිතන්න පුළුවන් අපි හිතුවොත් ඕකෙන් security පැත්ත එනවා. ඒක network security engineer. તો network part එකක් තියෙනවා. additional security part එකක් තියෙනවා. ඒතර යාට සිද්ධ වෙනවා firewall සම්බන්ධ, load balancing සම්බන්ධ knowledge එක ගන්න. ඒතර firewall කොහොමද IPS IDS ඒවා කොහොමද ඒ දේවල් ගැන මේ ලොකු knowledge එකක් යාට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ solution එකක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ මේ knowledge එක තවත් වෙනස්. ඒකයි මම කිව්වා මේක එක එක පැතිවලට යන්න පුළුවන් කියලා. තව තියෙනවා අපි ගත්තොත් එහෙම දැන් ඔය මම මේක සාමාන්‍යයෙන් මම කලිනුත් මේ කතාව කියලා ඇති. normally අපි ඉස්සරහට ලෝකයේ වෙනස් වෙනකොට අපි වෙනස් වෙන්න ඕන. දැන් හොඳම උදාහරණ මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් ලංකාවේ A-level කරපු ස්ටුඩන්ට් කෙනෙක් ඩිග්‍රියක් කරත් හිතන දෙයක් තමයි networking කරනවද software කරනවද? ඔක තමයි තියෙන ප්‍රශ්න ඕනේ. ඒතර යහනවා සාමාන්‍ය ෆීල්ඩ් එකකින් එක්ස්පර්ට් ලාගෙන් ගිහිල්ලා අහනවා මම මෙහෙම කරොත් හොඳයිද? ඒතර අය 10 දෙනෙක්ගේ 15 දෙනෙක්ගේ විතර අහනවා ගිහිල්ලා. මම networking කරනද software කරනද කියලා. එහෙම අහන්නේ එයාට යම්කිසි අත්දැකීමක් ගන්න. එතකොට දැන් එයාට උත්තර දෙන කෙනා කිව්වොත් networking කරන්න එපා. තේරුම් නැහැ software කරොත් තමයි හොඳ කියලා. දැන් එයාට සමහරට 10 දෙනෙක් ගහුවොත් 5 දෙනෙක් එහෙම කිව්වා කියන්නේ තව 5 දෙනෙක් කියනවා මෙහෙමයි networking කරලා ප්‍රශ්නයක් නැහැ. මෙහෙම මෙතන වලට යන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් එයා හිර වෙනවා මම දැන් මොකද කරන්න කියලා. මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු අහන ප්‍රශ්න සහ අපිට මේ ඇත්තටම හිරන ප්‍රශ්න මේ ළමයි සමාජයේ. එතකොට මේ දැන් අපි හිතුව මෙහෙම දෙයක්. networking සහ software කියන දැන්ට අවුරුදු ගානට කාලේ හරියට නිකන් රේඩ් පාරක පිල් දෙක වගේ. මේක වෙනම කී සම්බන්ධය බොහොම අඩුයි. නමුත් අනාගතයේදී වෙන්න යන්නේ මේ network සහ software කියන දෙකම එකට join වෙන්න තමයි යන්නේ. ඒක හොඳම උදාහරණ තමයි ඉස්සරහට එන job market එකේදී network engineer software developer කියන දෙන්නගෙන් network engineer කියේදී engineer කියලා අපි හල දැම්මොත් software developer කියන software කියලා හල දැම්මොත් ඒ දෙක තුල හිතනවා network developer කියලා job එකක්. එතකොට මේ අනාගතයේදී මේක වෙන්න යන්නේ network developer කියන job එකට. ඒ කියන්නේ networking කරන මනුස්සයාට developing පැත්ත. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එයාට automation ගත්තොත් Kubernetes, Docker, ඊළඟට Ansible, Chef, Puppet වගේ මොනවා හරි හැම දෙයක්ම software පැත්ත Python, JSON ඔය වගේ හැම දෙයක් ගැනම knowledge එකක් ඕනේ. ඒක software developer කෙනෙක්ට සමහරට cloud services ගැන ඊට අමතරව network solution virtualization පැත්ත කොහොමද ඒ වගේ ගොඩක් දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනවා. IP පැත්ත, IP knowledge එක කොහොමද වෙන්නේ? IP version 4, version 6 කියන්නේ මොන වගේ දෙයක්ද? ඒගොල්ලන්ට ඒ අත්දැකීම් ගන්න වෙනවා. එතකොට මේක ඒක මම කියන්නේ දැන් මේක දෙකක් නෙමෙයි මේ දෙක එකට සම්බන්ධ වෙනවා කොහින් හරි ගියාම. ඒක හන්ද අනාගතයේදී අපිට මේකේ software network කියලා වෙන් කරන්න ටිකක් අමාරුයි අත්ත කතාව ගත්තොත්. මොකද ඒක හොඳම උදාහරණ තමයි මම ලකින් දෙයක්. අපි network field එකේ ඉහළම certification එකක් වෙන Cisco certification ගත්තොත් ඒගොල්ලන්ගේ පවා syllabus change එකේදී ඒගොල්ලෝ include කරේ CCNA වලට සහ CCNP වලට include කරා automation කියන part එක. ඒතර ඒකේ Ansible part එක ගැන කතා කරනවා. එතකොට දැන් ඒ වගේ අපි Python සහ JSON පැත්ත කතා කරනවා කියලා කියන්නේ network engineering job එකට දැන් ඒ ටික ඇඩ්දලා තියෙනවා. එතකොට අපි Red Hat certification ගත්තොත් RSC වගේ certification එකක් ගත්තොත් ඒක Ansible part එක සම්පූර්ණයෙන් කතා කරනවා. ඉතින් ඒක නිසා එතනදී අර network develop කියන job එක ගැන අපි කට්ටිය අවධානය යොමු කරන්න ඕනේ. අනිත් දේ තමයි cloud engineer. ඒ කියන්නේ network cloud engineersලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඕන කම්පැනි එක network එක cloud එකට ගෙනියන්න ඒ කම්පැනි කැමති cloud service එකක් දුවන්න. එතකොට ඒ වගේ තැනකදී ඒගොල්ලෝ බලන්නේ අර physical network ගැන බලා ගන්න කෙනෙක්ට වඩා cloud ගැන knowledge එක තියෙන කෙනෙක් තමයි හොයන්නේ. ඒතර cloud ගැන ඉගෙන කෙනෙක් ඉන්න certification කරපු කෙනෙක් නම් ඒ කෙනෙක්ට chance එක තියෙනවා වැඩි. ඒක නිසා ඒ පැත්තනොත් තියෙනවා. ඒක මම මේක හැම පැත්තටම විහිදෙච්ච පාත් එකක්. ඉතින් මම හිතන්නේ මම දකිනවා තමයි ලංකාවේ ගොඩක් අය කැමති ඔය මම කිව්ව දේවල් වලින් ගොඩක්ම කැමති network security engineer කියන post එක. මම හිතන්නේ මම ගොඩක් අය ඒ පැත්තට ආසයි cyber security පැත්ත ගැන තමයි ගොඩක් අය අහන්නේ සහ ඒක ඇත්තටම හොඳ field එකක්. මම තව ඉස්සරහට ඉගෙන විස්තර කියන්න. ඉතින් ඒ පැත්තෙන් යනවා නම් මම තව ඉස්සරහට explain කරන්නම් මේ කොහොමද ප්‍රශ්න අහනකොට බලමු අපි ඒකත් කතා කරන්න පුළුවන් වේද කියලා. එතකොට මම explain කරන්නම් මේ පැත්තෙන් කරන්න ඕන certifications මොනවද සහ කොහොමද අපි යන්නේ කියලා. ඕක තමයි සාමාන්‍ය network engineering එකේ යන පැති.
එතකොට සර් නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් කියන්නේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්ද? එතකොට කොහොමද නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක්ගේ ඩේ ටු ඩේ ලයිෆ් එක ගෙවෙන්නේ? අපිට සාමාන්‍යයෙන් ඉංජිනේරින් කිව්වම ගොඩක් අය මේ වෙනකොට සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ගැන හිතාගෙන ඉන්නවනේ ගොඩක් ස්ට්‍රෙස්ෆුල් මේ වගේ ජොබ් එකක් කියලා. හැබැයි අපි ගිය සැරේ වීඩියෝ එකේදී ඔය ගැන කතා කරා. ඉතින් මම කැමති සර්ගෙන් අහන්න නෙට්වර්ක් ඉංජිනේර කියන්නේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක්ද? මෙහෙමයි ඒක software තරම් සමහර නැති වෙන්න පුළුවන්. මොකද software engineer කෙනෙක් කියලා කියන්නේ හැම වෙලේම එයාගේ මනසින් සෑහෙන වැඩ කරන කෙනෙක්. network engineer කෙනෙක්ගේ ජොබ් එකේදී එයා තරම්ම ගොඩක්ම මේ මහන්සි වෙලා මනසින් වැඩ කරන කෙනෙක් නෙමෙයි. මොකද එයා ගොඩක්ම තියෙන දේවල් හරිම කියන්නේ හිතලා බලලා කරන්න දේවල් තියෙනව නැත්තේ නැහැ. නමුත් අර ගොඩක් දුරට එයාට කමාන්ඩ් ලයින් එකත් එක්ක තමයි ගොඩක්ම වැඩ කරන්න තියෙන්නේ. එතකොට හැබැයි මේ ජොබ් එකේ කියන්නේ ස්ට්‍රෙස් එක කියන්නේ ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා. මොකද සමහර කම්පැනිස් වල තියෙන ජොබ් එකත් එක්ක ස්පෙෂලි අර ඉන්ට්‍රෙස්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ ජොබ් රෝල් එකයි සාමාන්‍ය කම්පැනි ජොබ් රෝල් එක ගත්තොත් එක එක කම්පැනිස් වල මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඇත්තටම සමහරලාට අපිට ලේට් අවර්ස් වර්ක් කරන්නත් වෙන අවස්ථා තියෙනවා. නෙට්වර්ක් ඉංජිනේරින්ග්ට මොකද නෙට්වර්ක් කියන්නේ කොයි වෙලේ ඩවුන් වේද කොයි වෙලේ මේ වේද කියන්න බැරි දෙයක්. මොකද ඒක පාන්දරද උදේද දවල්ද කියන්න බෑ. ඉතින් ඒ වගේ මම හිතන එක හොඳම උදාහරණය වල මතක ඇති Facebook සමාගම ඩවුන් වෙච්ච වෙලාවෙත් ඒ කියන්නේ ඒකේ ඩවුන් ටයිම් එක පැය 4කට වඩා ගියා. ඉතින් ඒ වගේ කම්පැනි එකක් එහෙම වෙන්න පුළුවන් කියලා කියන මේක කොයි වෙලේද කියන්න බෑ නෙට්වර්ක් එක වැඩ කරන විදිය. ඒක නිසා ඒක තියෙනවා ස්ට්‍රෙස් එක කොහොමද තියෙනව නැත්තේ නැහැ. නමුත් ඒක අපිට මැනේජ් කරගන්න පුළුවන්. මොකද ඒක එකක් වෙන්නේ නෙට්වර්ක් ඉංජිනේරගේ හැකියාව මත. මම එකක් කියන්නම්. ඒක සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකක් ප්ලෑන් කරනකොට හොඳට ප්ලෑන් කරන්න ඕන. ඒත් මම යාගේ රෙස්පොන්සිබිලිටිස් ගැන පොඩ්ඩක් කිව්වොත් දැන් අපි නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ප්ලෑනින්, ඩිසයිනින්, ඉම්ප්ලිමන්ටින් පැත්ත කතා කරොත් එහෙම නෙට්වර්ක් එක හරියට ප්ලෑන් කරගත්තේ නැත්නම් එයාට හැමදාම ප්‍රශ්න තමයි. ඒක නිසා මුලින්ම හොඳ ප්ලෑනින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය කම්පැනි එක නෙට්වර්ක් එකක් ප්ලෑන් කරනවා නම් මුලින්ම අපි හොඳට කල්පනා කරලා බලලා කොහොමද අපි ඩිවයිසස් දාන්නේ, කොහොමද අපි ලෝඩ් බැලන්සින් කරනවා, ඒ කරන්නේ කොහොමද, ෆේල්ලර් සොලියුෂන්ස් දාන්නේ කොහොමද අදහසක් තියෙන්න ඕනේ. එතකොට ඒ ටික කරාට පස්සේ වැදගත්ම දෙයක් තමයි මොනිටරින් පාර්ට් එක. මොකද නෙට්වර්ක් එකක් ස්මූත්ලි දුවන්න නම් අපි හැම වෙලේම ඒක මොනිටර් කරන්න ඕනේ. ගොඩක් කට්ටිය මිස් කරගන්න පොයින්ට් එක ඔන්න ඕක. නෙට්වර්ක් එක හදලා ඉවරනහම ඔක්කොම කරලා ඉවරනහම හිතනවා දැන් මේක අවුලක් නැහැ ඕකේ කියලා. නමුත් ඒකේ අපි මොනිටර් පාර්ට් එක කරේ නැත්තම් ලොකු විෂයක් එන්න කලින් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. දැන් සමහර වෙන්නේ ඒක මොනිටර් කරන්නේ නැති වුනහම මොකද ලොකු විෂයක් ඇවිල්ලා ලොකු ඩවුන් ටයිම් එකක් එනවා. ඒතර අපිට ඒක කලින් එක හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කලින් මොනිටරින් පාර්ට් එක තිබ්බ නැති හන්ද. ඉතින් මොනිටරින් පාර්ට් එක ගොඩක් ඉම්පෝටන්ට්. සහ ඩොකියුමන්ටේෂන්. ඒක ලංකාවේ පොඩ්ඩක් අඩු පාර්ට් එකක් ඩොකියුමන්ටේෂන් පාර්ට් එක. මොකද මම දැකලා තියෙනවා මේ කියන්නේ මම එක හොඳ උදාහරණයක් කියන්න. අපි සාමාන්‍ය ලංකාවේ ගොඩක් නෙට්වර්ක් ඉංජිනේර්ස්ලා දෙයක් කන්ෆිග් කරලා තමයි ඩයග්‍රෑම් එක අඳින්නේ. ගොඩක් වෙලාවට. ඒ කියන්නේ දෙයක් කරලා කොම් කරලා ඉවරනට පස්සේ තමයි ඒක ඩයග්‍රෑම් එකක් හදලා ඒක ඉවරක් කරන්නේ. නමුත් සාමාන්‍ය ලංකාවේ වැඩ කරලා කරපු කෙනෙක් වෙන රටකට ගිහිල්ලා ටිකක් දිනු රටක නෙට්වර්ක් එකක් කරන්න ගියොත් ඒගොල්ලන් කමාන්ඩ් එකක් ගහන්නත් කමාන්ඩ් එක තනි කමාන්ඩ් එකක් එන්ටර් කරන්න දවස් 4-5ක් යනවා පර්මිෂන් අරගෙන ඩයග්‍රෑම් ඇඳලා ඒවට හේතු පෙන්නලා ඔක්කොම සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරන්න ඕන අයි මම මේ කමාන්ඩ් එක ගහන්නේ කියලා. ඒ කියන්නේ ડોකියුමන්ටේෂන් කියන එක මාර ඉම්පෝටන්ට්. ඒකෙන්ද පුළුවන් නම් ඒක අතර යන්න පුළුවන් ගොඩක් හොඳයි. මොකද එතනදී ඩයග්‍රෑම් කියන අන්න එතන තව දෙයක් කියනවා නෙට්වර්ක් ඉංජිනේර්ස් වල තව පොඩි වැඩ තියෙනවා ડોකියුමන්ටේෂන් වැඩ තියෙනවා ඇත්තටම. හොඳ උදාහරණයක් Microsoft Visio software එකෙන් හොඳට පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අර ඩයග්‍රෑම් අඳින වැඩේ කරන්න වෙනවා. මොකද ඇත්තටම ඩයග්‍රෑම් එකක් ඇඳහම තමයි නෙට්වර්ක් එකක් අපිට හොඳට ක්ලියර්ලි පේන්නේ. දැන් අපි කොච්චර අපි හිතේ තිබ්බත් රවුටර් අතන තියෙනවා ස්විචස් මෙතන තියෙනවා කියලා හිතේ තිබ්බට ඒක අපේ හිතේ තිබ්බට සමහරට අපේ ටීම් එකකට ඒක තේරෙන්නේ නැහැ කිව්වට. ඒකන්ත ඒක තේරුම් ගන්න සහ අපෙන් පස්සේ එන කෙනෙක්ටත් ඒක නෙට්වර්ක් එක අදහසක් ගන්න හොඳම දේ තමයි ඩයග්‍රෑම් ඇඳලා ඒක ડોකියුමන්ට් කරලා තියෙන එක. ඊට අමතරව සර්විස් ලෙවල් ඇග්‍රීමන්ට් කියන අදහසක් තියෙන්න ඕනේ. SLAs ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව අපි ඩේලි බෑකප් ගන්න ඒවා අපි අප්ඩේට් කරන ඒවා බෑකප් ගන්න ඒවා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊළඟට රවුටර් ස්විචර්ස් ෆයර්වෝල් ඒවා ගැන කන්ෆිග් කරන්න පුළුවන් ද ලෝඩ් බැලන්සර්ස් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ යාට. මොකද සමහර නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ ඒවා කරන්නේ නැහැ වෙන කම්පැනිස් තවා ඒක කරවනවා. ඒ කියන්නේ යා කරන්නේ ගොඩක් මෙතනදී අර ඒ ටික මැනේජ් කරන එක විතරයි. හැබැයි එහෙම වුණාම අපිට ටෙක්නොලොජි නොලෙජ් එක එන්නේ නැහැ. එතකොට අනික් කාරණාව තමයි දැන් ඕන කම්පැනි එක කැමති නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක්ගේ ගන්න එකෙන් එයාගේ වටිනාකමක් තියෙන එයාට පුළුවන්කම තියෙන්න ඕනේ කම්පැනියට ප්‍රොෆිට් එකක් ගන්න. දැන් සාමාන්‍යයෙන් එයාට බිස්නස් එකක් ගේන්න බැහැනේ. ප්‍රොෆිට් එක ගේන්න වෙන්නේ
අර අනවශ්‍ය වියදම් යාට කපා හරින්න පුළුවන් නම් නෙට්වර්ක් ඉන්ජිනේර කෙනෙක්ට එකක් ලොකු වටිනාකමක්. ඒ කියන්නේ නෙට්වර්ක් ඉන්ජිනේර එකේ වටිනාකම තියෙන එතනදී. එතකොට අපි උදාහරණයක් ගත්තොත් එයා වෙන කම්පැනි එකකින් මොනිටරින් සර්වර්ස් ගන්නවා නම් සල්ලි දීලා නෙට්වර්ක් එක මොනිටර් කරන්න වෙනම සොලියුෂන් එකක් අපි වෙන කම්පැනි එකේ සල්ලි දීලා ගන්නවා නම් එයාට ජොබ් රෝල් එක යාට ලොකු දෙයක් කරන්න බෑනේ. එයා අපිට පර්චේස් කරලා ගන්නවා. නමුත් එයාට පුළුවන් නම් open source භාවිතා කරලා Linux වලින් කැක්ටි හරි PRT හරි MRT හරි මොකක් හරි එහෙම open source solution එක free solution එකක් දෙන්න පුළුවන් නම් මොනිටරින් පැත්ත එයා දන්නවනම් ඒ වැඩේ කරගන්න අන්න එයාගේ වටිනාකමක් කම්පැනි එකට තියෙනවා. එතකොට මේ එයාගෙන් දෙයක් කම්පැනි එකට වෙනවා කියලා ඒකට තේරෙනවා. ඒක තමයි මූලික දේ. මොකද මේ කොහොමද මම කියන්නේ මේ දැන් network engineersලා කියලා කියන්නේ බැනුමක් අහන්නේ network එක down වෙන්න ඕනේ. ඒක network smooth යනවා නම් කවුරුත් හොඳක් කියන්නේ නැහැ. network එක අවුලක් නැහැ. කවුරුත් ඇවිල්ලා කියන්නේ network එක හොඳට වැඩ කරනවා, නියමට job එක කරනවා ඔයා. ඒකන්ද පහුගිය මාසයේ කිසි අවුලක් නැහැ. හොඳයි වගේ job එක හොඳයි. එහෙම කවුරුත් කියන්නේ නැහැ. හැබැයි එක දවසක් හරි down වුණොත් අනිත් කට්ටිය ඒක වැඩ කරන්න බැරුව ගියාම එයාට ප්‍රෙෂර් එක එනවා. right network එක වැඩ කරන්නේ නැහැ. දැන් ඔයාගේ job එක කරන්න ඕනේ. එතකොට අරයා job එක හොඳට කරලා තමයි තියෙන්නේ. පහුගිය මාස කීපෙම. ඒකෙන් තමයි network smoothly ගියේ. නමුත් අර එයාව highlight වෙන්නේ අරගේ ප්‍රශ්නයක් වුණොත් තමයි. ඉතින් ඒක හන්දා එහෙම ප්‍රශ්නයක් වුණත් එයාට හොඳ සොලියුෂන් එකක් දෙන්න නම් එයාට ඒක මම කියන මොනිටරින් පාර්ට් එක ඩොකියුමන්ටේෂන් මැනේජ්මන්ට් එක කතා කරන්න හැකියාව යාට තියෙන්න ඕන ඔක්කොම තමන් ගාව දත්ත ටික තියෙන්න ඕනේ. ඒවා හදාගන්න එක තමයි නෙට්වර්ක් ඉන්ජිනේරින් එකේ ප්‍රධානම දේ. ඉතින් මම දකින්නේ ගොඩක් අය ඔය වැඩි කරගන්නේ ඕව හරියට කරන්නේ නැතු වුණාම. ඒ කියන්නේ මොනිටරින් පාර්ට් එක කළා නෑ. ඒතකොට ප්‍රශ්නයක් එනවා. හදිසියේ ransomware එකක් ඇවිල්ලා network එකේ staff එකකින් කට්ටියකින් file ටික thesis ටික මේ file ටික encrypt වෙනවා. දැන් ඒකට solution එකක් වාගාව නැහැ. ඒක backup කරලා නැහැ. එතකොට දැන් එහෙම දෙයක් වුණාම තමයි අපිට ඒ ප්‍රශ්නයක් එන්නේ. ඒක හන්දේ නොවෙන්න ඒක වෙන්න කලින් තමන් දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න සහ අවශ්‍ය පියවර අරන් ඉන්න. ඒක තමයි මූලික. සර් අර ඩයග්‍රෑම් කිව්වම මට මතක් වුණා මම ඩිග්‍රී එක කරද්දී මට මතකයි පැකට් ට්‍රේසර් කියලා software එකකින් මේ අපි ඩයග්‍රෑම් ඇන්දේ networking diagram. ඒකේ මේ data packet එකක් යවන්න තියෙන router එක හරහා. ඒ packet වගේම කොහොමද තව තියෙනවා GNS-Tray, තව EVMG, Syspower වගේ softwares ගොඩක් තියෙනවා. ඒත් network engineer එක අහපු හොඳයි මම පොඩ්ඩක් එකක් ටක් කියන්න. සමහර network engineer කෙනෙක්ගේ job එකේදී වැදගත්ම softwares කීපයක්ම තියෙනවා. එකක් තමයි packet trace එක. ඒක සාමාන්‍යයෙන් CCNA වගේ ස්ටඩි කරන අයට ගොඩක් හොඳයි. ඒක network පැත්ත ඉගෙන ගන්න basic කරන කෙනෙක්ට ගොඩක් වැදගත් software තමයි packet trace කියලා කියන්නේ. So practically අපිට ඒක කරලා බලන්න පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ ඇත්ත routers switches නෙමෙයි, ඒ OS නෙමෙයි තියෙන්නේ. එහෙනම් තව පුළුවන් පොඩ්ඩක් advanced level එකට ගියාම අපි උදාහරණ ගත්තොත් ටිකක් ISP level එකේ services ගැන සහ අවබෝධයක් ගන්න ඕන නම් තව software එකක් තියෙනවා GNS-Tray, Graphic Network Simulator කියලා. ඒකත් හැබැයි free software එකක්, open source එකක්. ඒක ඇත්තටම අපි run කරන්නේ මේ ඇත්ත OS, ඇත්ත router OS. ඉතින් අර ඒකේ වටිනාකම තියෙන්නේ ගොඩක් network engineersලා මොනවාරි සොලියුෂන් එකක් දෙන්න කලින් තමයි දැන් බයක් තියෙනවනේ මේක කරලා හරියයිද කියලා. දැන් සොලියුෂන් එකක් දෙන්න කෙනෙක් කස්ටමර් එන්ඩ් එකට ගිහිල්ලා ඒක කරන්න කලින් බයයි කස්ටමර් නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් තියෙද මම මේක කරලා මට තාම අත්දැකීමක් නැහැ. ඒක බය වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් මේ setup එකම GNS වගේ software එක හදන්න. නැත්නම් තව softwares තියෙනවා EVENG කියලා. ඒක ටිකක් හැබැයි RAM එකේම utilize කරන software එකට වැඩිපුර ටිකක් ඒක run කරන්න ටිකක් හොඳ RAM එකක් සහ හොඳ processor එකක් machine එකේ තියෙන්න ඕන. ඉතින් GNS-Tray ඊට වඩා එක හොඳයි. ඉතින් අපිට පුළුවන් මේ වගේ software එක run කරලා බලලා හොඳ අවබෝධයක් අරගෙන ටෙස්ට් කරලා ඉවරලා කස්ටමර් එන්ඩ් එකට ගිහිල්ලා වැඩේ කරන්න. මම උදාහරණයක් කිව්වේ. ඉතින් අන්නේ වගේ අර අපිට අත්දකින් ගන්න softwares හොඳයි. ඉතින් diagram අඳින්න හැබැයි අපි ගන්නවා ගොඩක් අර Microsoft Visual software එක ගොඩක් හොඳ software එකක්. ඒකේ network diagram ඉඳලා server room එක කොහොමද තියෙන්නේ කියලා අපිට plan එක අනුව අඳ ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් අපි කතා කරන්නේ networking engineer කෙනෙක් කියන්නේ stressful job එකක්ද කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි network engineer කෙනෙක්ගේ work life balance එක කොහොමද හැදෙන්නේ? කියන්නේ office එකටම තමන්ගේ මුළු time එකම ගත වෙනවද? එහෙම නැත්නම් එයාගේ personal life එකෙත් ගොඩක් enjoy කරන්න පුළුවන් විදිහේ job? ඒක මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් enjoy කරන්න පුළුවන් හරිය network එක හදලා තියෙනවා. හැබැයි මෙහෙම network එක කොච්චර හොඳට තිබ්බත් මේ අර මම කලින් කිව්ව එක කොච්චර හොඳට තිබ්බත් කවදා 100%ක් up time ගන්න බෑ අපිට. ඕන කම්පැනි එක අපි පහුගිය ඉතිහාසය බැලුවොත් ඔය අපිට up time ගැන 99.99ක up time දෙනවා කියලා කියන ලෝකේ ප්‍රධාන සමාගම් පවා down වෙලා තියෙනවා. අවුරුද්දකට අනිවාර්යෙන් දෙපාරක් තුන් පාරක් down වෙනවා. ඒ කියන්නේ ප්‍රබලම සමාගම්. ඒ කියන්නේ network එක කියන්නේ ඒගොල්ලෝ පුදුම සැලකිල්ලක් දක්වන සහ සෑහෙන මුදලක් invest කරලා වැඩ කරන මේ සමාගම් වල පවා network down වෙනවා. ඒක නිසා අපිට කවදාවත් 100%ක් up time තියාගන්න බෑ. ඒක වෙන්නේ නැද්ද? එතකොට network engineering job එක මම කිව්වේ සාමාන්‍යයෙන් network එකක වැඩ කරනකොට
සමහර ඩවුන් ටයිම් අපිට ගන්න රෑ. මොකද ඩේ ටයිම් අපිට ඒවා සෙල්ලම් කරන්න බෑ අපිට. මොකද ස්ටාෆ් වැඩ කරනවා වෙලාවේ ඇක්ටිව් නෙට්වර්ක් එක. එතකොට ඕනම ලංකාවේ ඉන්ට්‍රස්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගත්තත් ඒගොල්ලෝ මොන හරි තමන්ගේ මයික්‍රෝ පාත් එක නැත්නම් ෆයිබර් ලින්ක් එකක් හරි මොන හරි මොකක් හරි එක ඩවුන් කරනවා නම් ඒ කරන්නේත් ගොඩක් වෙලාට පාන්දර එකට දෙකට තමයි ඩවුන් ටයිම් ගන්න. මොකද ඒ වෙලාවට තමයි ට්‍රැෆික් එක අඩු වෙන්නේ. ඉතින් ඒක හන්දා ජොබ් එකේදී ඒ කියන්නේ අපිට ෆ්‍රී ඉන්න කියලා හම්බෙන ටික අඩුයි. මොකද නෙට්වර්ක් ඉන්ජිනියරින්ගේ ජොබ් එක ඒ කියන්නේ නයිට් ටයිම් වැඩ කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ගොඩක් වෙලාවට ෂිප් බේසිස් යන ඒවාත් තියෙනවා. ඊට අමතරව දැන් ඩේ ටයිම් වැඩ කරා සමහර නයිට් ටයිම් එකේ සමහරට නෙට්වර්ක් ඩවුන් වෙලා ඒක ප්‍රශ්නවලට ඉන්වෝල්ව් වෙනවා. ඉතින් ඒක හන්දා ඒක ඉතින් තියෙනවා කොහොමත්. ඒක නෑ කියන්න බෑ. මොකද අපිට උදේ ගිහලා හවස එන්න පුළුවන් හොඳ මේ එහෙම මේ නෙට්වර්ක් එක මෙහෙමයි කියන්නේ ජොබ් එකක් සාමාන්‍ය කියන්න අමාරුයි. මොකද ඕනම කෙනෙක්ගෙන් අහුවොත් ඒකට උත්තරයක් දෙයි වැඩ තියෙනවා කියලා. මම හිතන්නේ දැන් වැඩ වැඩි වෙලා තියෙන්නේ. මොකද දැන් ඔය work from home concept එකේදී මම හිතන්නේ දැන් අපි ඔෆිස් යන්නේ නැති හන්දා දැන් ගොඩක් අය කියන්නේ day time එකේ night time එකේ කෝල් වල අඩුවක් නැහැ කියලා. ඒක හන්දා ඉතින් මේ කොහොමත් ජොබ් රෝල් එක කරන්න කියන වැඩේ කොහොමත් අපිට සිද්ධ වෙන මේ කරන්න ගියාම එතකොට කම්පැනි එකක සාමාන්‍යයෙන් නෙට්වර්ක් ඉන්ජිනියරින් පෝස්ට් එක තියෙන කෙනෙක්ගේ ඩ්‍රෙස් කෝඩ් එක කොහොමද යන්නේ? ගොඩක් ප්‍රොෆෙෂනල් අඳින්න ඕනද එහෙම නැත්නම් නෑ software වගේම බොහොම කම්පැනිස් වල මම කියන්නේ හැම එකකින්ම කියලා බොහොම කම්පැනිස් වල ඩ්‍රෙස් කෝඩ් එක කැෂුවල් තමයි තියෙන්නේ. හැබැයි සමහර කම්පැනිස් වල තියෙනවා ප්‍රොෆෙෂනල් අඳින්න ඕනි. මොකද ඒ කියන්නේ අර කමන් කර සමහර ඒවා තියෙනවා සොලියුෂන්ස් දෙන්න යන කම්පැනිස් තියෙනවානේ. කස්ටමර්ස්ලා සොලියුෂන් දෙන්න යන කම්පැනිස් වලදී ඒගොල්ලන්ට පොඩ්ඩක් ටික ප්‍රොෆෙෂනල් යන්න වෙනවා ටයිපෝඩ් දාලා යන්න වෙනවා සමහරට අවස්ථාවලදී. නැත්තම් නෝමලි නෙට්වර්ක් ඉන්ජිනියරින් ජොබ් එක ඇත්තටම බොහොම රිලැක්ස් ජොබ් එකක්. අපිට කැෂුවල් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක මම සමහර සමාගම් මත වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ටූල්ස් මත නමුත් මම දැක්කත් ගොඩක් කට්ටිය ඉතින් බොහොම රිලැක්ස් එකේ වැඩ කරන ඉන්ඩස්ට්‍රි තමයි ඉන්නේ. ඔව්. එතකොට සර් එන්ට්‍රි ලෙවල් නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙකුට ඒ කියන්නේ අත්දැකීම් නැහැ ඉන්ටර්න් යන කෙනෙක් කියලා හිතමු අපි ඩිග්‍රී එක ඉවර කරලා මේ එන්ට්‍රි ලෙවල් ඉන්ජිනියර් කෙනෙකුට ලැබෙන වගකීම් මොනවද? එයාගේ තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉදිරියට යන්න එයා මොනවද කරන්න ඕන? ඔව් හොඳ ප්‍රශ්නයක් කොහොනේ ඇහුවේ. මොකද මේ ඕක තමයි ගොඩක් අය අහන ප්‍රශ්නේ. දැන් අපිට දැන් ලංකාවේ ප්‍රශ්න කීපයක් තියෙනවා. මුල් ප්‍රශ්න තමයි ඩිග්‍රී කරන්නේ මොකෙන්ද කියන එක. දැන් ඒ ප්‍රශ්න මම උත්තරයක් දුන්නානේ. IT හරි software පැත්තෙන් හරි networking පැත්තෙන් හරි කරනවා නම් මුලින් තීරණයක් ගන්න මොන පැත්තෙන්ද යන්නේ කියලා. දැන් සමහර අයට ඒකත් මම කියන්න දැන් software දැන් මම දන්නා ඉන්නවා software පැත්ත කියන්නේ කරන්න ගිහිල්ලා කියන්නේ කවුරුද කියලා software පැත්තේ job හොඳයි salary වැඩි මෙහෙම chances තියෙනවා කියලා කිව්වම කට්ටිය එතනට යනවා. එතකොට එහෙම ගිහිල්ලා සමහරට කෝඩින් පැත්ත ගැන ඒ පැත්ත ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් කිය හරියන්නේ නැහැ. එතකොට එයා ආයෙ මාරු වෙනවා මේ පැත්තට. මම දන්න කිද්දෙනෙම ඉන්නවා එහෙම මාරු වුණා. හැබැයි ඒ ලෙවල් එකෙන් හොඳටම ඉස්සරහට ගියා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින් හරි තීරණය ගත්තා මේක හරියන්නේ නැහැ මගදී කියලා. ඒකෙන්ද ඒගොල්ලෝ පාත් එක චේන්ජ් කරලා ඉස්සරහට ගියා. එතකොට මුලින්ම අන්නේ දේ තීරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ ගන්න තීරණේ ගොඩක් වැදගත්. software පැත්තෙන් යනවා නම් ඒ කියන්නේ කාගෙවත් තහ salary හොඳයි job තියෙනවා කියලා ගිහින් හරියන්නේ නැහැ. මොකද තමන් කැමති වෙන්න ඕන. තමන්ට කරන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. තමන්ට ප්‍රෝග්‍රෑම් පැත්ත ගැන එච්චර ලොකුට හිතන්න බෑ නා. ඒ කියන්නේ අපි කියන මොකක්ද අපි කියන්නේ ගණිතමය කරුණු නේ. ඒ කියන්නේ එක එක ගණන් ක්‍රම ගැන කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ ලොකුට ඕනේ නැහැ. නමුත් අර මම කියන්නේ අර ඒ පැත්ත දැන් ඔය Python පැත්ත, JSON පැත්ත, ඔය C අනම්මනම් හැම දෙය ගැනම ලොකුට අවබෝධයක් ගන්න ටිකක් අමාරුයි වගේ නා network පැත්ත කරා කමන්නේ නැහැ. මොකද ඒකදී ටිකක් හම්බ වෙනවා ගොඩක් ගැඹුරට යන්නේ නැහැ. අන්න ඒ වගේ මුලින් තීරණයක් ගන්න හරි පැත්ත මොකක්ද කියලා. හරි ඊළඟ ප්‍රශ්නේ අපි ඩිප්ලෝමා හරි ඩිග්‍රියක් හරි කරාට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි දැන් මම ට්‍රේනින් හොයාගන්නේ කොහොමද කියන්නේ. එතකොට දැන් මොන දැන් ට්‍රේනින් හොයනවා අපිට යන්න තියෙන කම්පැනිස් මොනවද කියලා. දැන් ට්‍රේනින් යන්න ඉන්න කට්ටියත් එක බලනකොට දැන් ඇත්තටම මේ කාලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර කොවිඩ් ප්‍රශ්නේ නිසා ගොඩක් කම්පැනිස් දැන් ට්‍රේනර්ස්ලා ගන්නෙ නැහැ. මොකද ඒ ගත්තත් ගන්නේ මේ work from home තමයි ඒගොල්ලෝ ගන්න. ඒගොල්ලෝ සමානෙට දැකලවත් නැහැ. ඇත්ත කතාව ඒකයි. දැන් අවුරුද්දකට දෙකකින් සමහර ට්‍රේනර්ස්ලා දැකලම නැහැ නෙට්වර්ක් එකක් මොන වගේද කියලා. ඇහැටවත් දැකලා නැහැ. ඉතින් ඒ වගේ තැනකදී දැන් ට්‍රේනින් ගන්න ගියාම සමහර කට්ටිය හොයනවා මට හොඳ කම්පැනි එකක් ඕන අනිවාර්යෙන් ට්‍රේනින් යන්න සහ හොඳ සැලරි එකක් ඒ අතර ටිකක් හම්බ වෙනවා හොඳයි කියලා. අපි ජොබ් එක හොයනවා නම් ඒත් අපි හොයනවා හොඳ කම්පැනි එකක් සහ හොඳ සැලරි එකක් හම්බ වෙයි කියලා. මම පොඩි උපදෙසක් දෙන්නම් කට්ටියට. මම නම් කියන්නේ ඔයගොල්ලන්ට හම්බ වෙන පළවෙනි ජොබ් එක සැලරි ගැන හිතන්න එපා. ඒක තමයි මම දෙන මූලික අවවාදය. පළවෙනි ජොබ් එක සැලරි ගැන හිතන්න එපා. ඒ කියන්නේ මම කියන්නේ ඕන කම්පැනි යන්න කියලා. හැබැයි යන්න කලින් කම්පැනි එකේ නෙට්වර්ක් ගැන කොහොමද අවබෝධයක් තියාගන්න. හැබැයි ඒක දෙන පඩිය අඩු වුණා කියලා හැබැයි ඔයාලට වරු වෙන්න එපා. මොකද පළවෙනි ජොබ් එක කියලා කියන්නේ
ඔයාලට ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක ගන්න, නෙට්වර්ක් එක්ස්පීරියන්ස් ගන්න තියෙන හොඳම අවස්ථාව. එතකොට සමහර කම්පැනිස් තියෙනවා සැලරි අඩුයි. හැබැයි ඒතර ට්‍රේනින් හොඳයි. සමහර කම්පැනිස් තියෙනවා ට්‍රේනින් එච්චර ලොකුට හම්බෙන්නේ නැහැ නෝ සැලරි හොඳයි. දැන් ඔයා මුලින්ම තීරණය ගන්නවා රයිට් මම අර සැලරි එකට එතකොට අපි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කැමති ඉන්න හොඳ සැලරියක් හම්බෙනවනේ. එයා තීරණය කරනවා රයිට් එතනට යනවා කියලා. එතන ගියාම යාට ලොකු ට්‍රේනින් එකක් නැහැ. ඒතකොට යාට පොඩි දේවල් ටෙක් කරන්න තියෙනවා. සමහර නෙට්වර්කින් සම්බන්ධ ඒවා නොවෙන්නත් පුළුවන් තීරණ කරන්න ගියාම. එතකොට එහෙම වුණාම එයාට ඊළඟ ජොබ් එක හොයාගන්න හරි අමාරුයි. නමුත් අතනට ගිය කෙනාට හොඳ ට්‍රේනින් එකක් හම්බ වෙනවා. තමයි නෙට්වර්ක් ඩිවයිසස් ටච් කරනවා, කන්ෆිග් කරනවා ඒවා හම්බ වෙනවා. එයාගේ ඊළඟ ජොබ් එක හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. මම නම් හැමෝටම කියන්නේ සෙකන්ඩ් ජොබ් එක තමයි ඔය චැලෙන්ජ් එක. සෙකන්ඩ් ජොබ් එක. ඔය ෆස්ට් ජොබ් එක ඇත්තට හිතන්න එපා. මොකද ඔයා සෙකන්ඩ් ජොබ් එක අපි සාමාන්‍ය ජීවිතයේදී ජොබ් 10ක් 15ක් කරන්න බෑ නේ අපිට. එච්චර වයසක් නැහැ. ඉතින් පළවෙනි ජොබ් එක එහෙම ගියාට කමක් නැහැ. හැබැයි සෙකන්ඩ් or තර්ඩ් එක ස්ටේබල් වෙන්න ඕන. දෙක හෝ තුන. උපරිම දෙක හෝ තුන වෙද්දී ස්ටේබල් වෙන්න ඕන. මොකද ඒතරට වයස යනවා. ඒතර කාටරි මැරි කරන්න ඕනේ නේද? ඒතර බබාලා හම්බ වෙනවා, ගෙවල් හදන්න ඕනේ. ටීකන් වල ගියාම ආ ජොබ් මාර්කට් එකෙන් දෙලවන්නේ නැහැ. ඉතින් අර ඒ ලෙවල් එකට යන්න කලින් අපි ස්ටේබල් වෙන්න ඕන තැනක. ඒතකොට දැන් ආ කම්පැනිට එකන මුලින් තීරණයක් ගන්නවා අපි රයිට් ට්‍රේනින් හරි හරියට මම එච්චර සැලරි ගැන හිතන්න එපා. හැබැයි හොඳ ට්‍රේනින් දෙන්න තැන. ඒක අපි යන කෙනෙක්ගෙන් අහලා ගිය කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. එතනට යනවා. ගියාට පස්සේ දැන් ඔයාලට ජොබ් එක හම්බ වුණා. දැන් ඊළඟ දැන් ඔයාලට දැන් තියෙන්නේ එක්ස්පීරියන්ස් හදාගන්න. මොකද ඕන තැනට යද්දී අහන එක්ස්පීරියන්ස් කොහොමද ගන්නවද? හරි. ඊළඟ ටාස්ක් එක. ගොඩක් ළමයි හිතන්නේ ඒ ලෙවල් කරලා ඩිග්‍රී ගත්තම අපේ වැඩේ හරි කියලා. ඒක තමයි මුලික දේ. ඒ කියන්නේ අපි මාර සැටිස් වෙනවා මේ අපි ඒක සෙලිබ්‍රේට් කරනවා රයිට් දැන් වැඩේ හරි අමාරු පාර්ට් එක ඉවරයි. දැන් මට ජොබ් එකක් හම්බුණා නියමයි කියලා. නෑ මම කියන්නේ හොඳම කැලේ පටන් ගන්න ඉතින්දී. ඔයාගේ අර ඉගෙනගත්ත කාලේ ඉගෙනගත්ත දේවල් වලට වඩා ඔයා ඇත්තටම මේ ලෝකෙ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ජොබ් එකේ පළවෙනි අවුරුද්දේ. අවුරුදු දෙකේ එක හෝ දෙකේ. ඒ දෙකේ වැඩ කරන්න ගියාම ඔයා ඒ කාලේ ඉගෙන ගන්න මහන්සිය උනේ නැත්තම් තවත් ගැඹුරට කියන්නේ තව මහන්සිලා පුළුවන් තරම් කැපවුනේ නැත්තම් ඔයාගේ අවුරුදු 5ක් 6ක් ඉස්සරහා ජීවිතේ ආපස්සට යනවා. ඒක මට හොඳටම කියන්න පුළුවන් මම දැකපු අත්දැකීම් වල එක ස්ටුඩන්ට්ස් ලාගේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳම අවධිය තමයි ජොබ් එකට යන පළවෙනි අවුරුදු 1 හෝ 2. ඒ දෙකේ ඔයා කම්මැලි වුණොත් එහෙම ජොබ් එකත් එක්ක වැඩ කරන්න බෑ මට ට්‍රේනින් කරන්න මේ එක්සෑම් කරන්න වෙලාවක් නැහැ. මෙහෙමයි කොහොමද මේ වැඩක් කියලා. ඇත්තට වැඩ තියෙනවා මිනිස්සුන්ට වැඩ තියෙනවානේ. උදේ යනවා හවස එනවා එහෙම තියෙනවා. ඉතින් අර ඒ හම්බෙන කාලෙදී අපි පොඩ්ඩක් කම්මැලි වුණොත් එහෙම අවුරුදු 2 නෙමෙයි තව අවුරුදු 5කින් ගිහලා මම ඇහුවත් යාගේ මොකද කරන්නේ? එයා තාමත් ඉතලමයි ඉන්නේ. වෙනසක් නැහැ. ඕනනම් පොඩ්ඩක් සැලරි චුට්ටු වැඩි වෙන්න පුළුවන්. නමුත් එයා ඒ පළවෙනි අවුරුදු දෙකේ එක්ස්පීරියන්ස් එක නිකම්ම හම්බෙනවනේ. අපි එතන ඉන්නවා අවුරුදු 10ක් ඉන්නවා. ඒතකොට ඉන්නකොට ඔයා ටක් කරලා හදාගන්න ඕනේ අමුතර දේවල් ටික. ඒ කියන්නේ ඔයා ටාගට් එකක් තියාගන්න ඕනේ. රයිට් මම දැන් මේ සර්ටිෆිකේෂන්ස් ටික කරගන්නවා. මේ ටික කරගත්තොත් මට මේ ලෙවල් එකට යන්න පුළුවන් කියලා අදහසක් Tamanට තියෙන්න ඕනේ. ඒ ටික හිංසරි කරගන්න ඕනේ. ඒකට වඩා යම්කිසි මුදලක් යනවා. හැබැයි විදන් කරන මුදල් හිතන්න එපා විදමක් කියලා. මොකද ඒක ලොකු ආයෝජනයක්. මොකද මේ සර්ටිෆිකේෂන් කරන එක ඒ දවස්වල ඒ කියන්නේ හම්බෙන ස්ටැටික් කියන්නේ සැලරි එකෙන් සම්පූර්ණ ඒකට යන්න ඉඩ තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක යවන්න. මොකද හේතුව මම කියන්නේ ඒ සල්ලි ඉතුරු කරලා ලොකු දේවල් කරන්න බලාපොරොත්තු වෙන ෆෝන් ගන්න, ලැප්ටොප් ගන්න, ලොකු දේවල් වලට යන්න එපා. මොකද ඒ අවුරුද්ද වට හම්බෙන සැලරි එකෙන් කමක් නැහැ. පුළුවන් තරම් සර්ටිෆිකේෂන්ස් කරගන්න, ක්වොලිෆිකේෂන් හදාගන්න. හැබැයි මොකද ඊළඟ අවුරුදු 4 5 වගේ හොඳම තැනකට යන්න පුළුවන්. වට වාහනයක් අරගෙන ගියක් හදාගෙන ඒ තත්ත්වයට යන්න උවමනාවක් තියෙනවා. නැත්තම් වෙන්නේ තව අවුරුදු 4ක් 5ක් ආපස්සට යනවා. ඔයා ලෑස්ති වෙද්දී ඒකට කාලේ ගිහින් ඉවර අවුරුදු 4ක් 5ක් ගිහින් තාම සර්ටිෆිකේෂන් එකක් සඳහන් කරලා නැහැ. ඒක සමහරට ඒගොල්ලෝ ගන්න ගියාම වගේ මේ එක්සෑම්ස් එකක් කරලා නැද්ද කියලා අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ඇල්ල අහගන්න ඕනේ අර මුලින්ම කරගත්තොත්. ඊළඟ දේ තමයි තමන් පොඩි රිසර්ච් එකක් කරන්න ඕනේ. එතකොට රිසර්ච් එක තමයි දැන් අපි හිතන්නේ ලංකාවේ තියෙන වේකන්සිස් මොනවද? ඒ කියන්නේ අපි මේක සම්පූර්ණයෙන් මේ ගේම් ප්ලෑන් එකක් මේක. ඔයා ඒ කාලේ ප්ලෑන් කරන්න ඕනේ. රයිට්. ලංකාවේ වේකන්සිස් මොනවද තියෙන්නේ? එහෙනම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකේ පුළුවන් තරම් සර්ච් කරන්න නෙට්වර්ක් ඉංජිනේර වේකන්සිස් කොහොමද තියෙන්නේ? මොනවද ඒවි ඉල්ලලා තියෙන්නේ? සර්ටිෆිකේෂන්ස් මොනවද අහන්නේ? මොන ප්‍රොඩක්ට් ගැන ඒගොල්ලෝ කතා කරන්නේ. කියන්නේ සිස්කොද, හුවාවේද, ජුනිපර්ද, පාලවල්ටද, සොනික් ඒ වගේ ප්‍රොඩක්ට් වල මොනවද තියෙන්නේ? එහෙනම් මම ඒක පොඩ්ඩක් බලන්න මොනවද මේ ඩිවයිසස් කියලා පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ. ඒකෙන් පොඩ්ඩක් හොයන්න. ඊට පස්සේ තමන්ම ඒ ජොබ් රෝල් වල ඒ අහන රෙස්පොන්සිබිලිටිස් එක අහන දේවල් වෙනම ලියා ගන්න. ඊළඟ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒතර ඔයා තනිකරම කියන්නේ තනිකරම ඔයා රිසර්ච් එකක් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් සමහර අය කියනවා ටාගට් කම්පැනිස්. ඒ කියන්නේ යා හිතා ගන්නවා මම මේ කාලේට මේ කම්පැනිට කොහොම හරි යනවා කියලා. එහෙම ටාගට් තියෙන ළමයි ඉන්නවා.
ඇත්තටම එහෙම ළමයි කරගන්නත් ඉන්නවා. මම ඒගොල්ලෝ දව් කරලත් තියෙනවා. මොකද ඒගොල්ලෝ මට මේ කම්පැනි අනිවාර්යෙන් යන්න ඕන කිව්වොත් මම කියන දේ තමයි මුලින්ම කම්පැනි වෙබ්සයිට් එක ස්ටඩි කරන්න. ඒගොල්ලෝ නෙට්වර්ක් එක ස්ටඩි කරන්න. ඊළඟට මේ කම්පැනි එකකින් මෙච්චර කාලයක් දාලා තිබ්බ නෙට්වර්ක් ඉංජිනේර වගේ වේකන්සිස් බලන්න මොනවද ඒගොල්ලෝ අහලා තියෙන්නේ කියලා. ඒක නවා දැන් ඒක ෆලෝ කරන්න. මේ සර්ටිෆිකේෂන් ටික හදාගන්න. එහෙම කරලා එතනට ගිය ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ටාගට් එකක් තියෙනවා මම මේ කම්පැනි එක කොහොම හරි වර්ක් කරන්න යනවා කියලා. හැබැයි ඒක හරිය නැතත් කමන්නේ. මොකද වාට ඊට වඩා හොඳ කම්පැනි එකක් හම්බෙන්න තියෙනවා. මොකද ඒ හදාගන්න ක්වොලිෆිකේෂන් මත. ඊළඟ දේ තමයි ප්‍රධාන කාරණාව තමයි ඕගලන්ට දැන් ওই ජොබ් වේකන්සිස් ගැන හොයන්න ගියාම LinkedIn එකේ අපිට සර්ච් කරන්න පුළුවන් සහ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ කරපු සර්ටිෆිකේෂන්ස් ඔක්කොම දාලා ඊළඟ දේ තමයි ගොඩක්ම නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක් වෙන්න නම් හොඳ කම්පැනි එක නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ. හැබැයි ඒ නෙට්වර්ක් එක මොන නෙට්වර්ක්ද? ඒ සෝෂල් නෙට්වර්ක් එක. මොකද ලංකාවේ අපි දකින්න දෙයක් තමයි ගොඩක් වේකන්සිස් ඇත්තටම එළියට යනවා බොහොම අඩුයි. ඔයගොල්ලෝ දකින්න වේකන්සිස් නෙට්වර්ක් ඉංජිනේර්ස් සහ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා ගන්න වේකන්සිස් පබ්ලිෂ් වෙන්නේ බොහෝ වෙලාවට ඒ කියන්නේ පබ්ලිෂ් කරාට දැන් ගොඩක් අය කරන වැරද්දම කියන්නේ පබ්ලිෂ් කරාම සමහරට අරන් ඉවරයි ඒකට ඒගොල්ලෝ වේකන්සි එක. ෆිල් කරලා ඉවරයි. මොකද ඒගොල්ලෝ ඒක දානකොට සමහරට වෙන කනෙක්ෂන්ස් මගින් කෙනෙක්ව එතනට අරගෙන ඉන්න පුළුවන්. හැබැයි අර වේකන්සි සබ් දෙක තුනක් අර මේ වෙබ්සයිට් වල තියෙනවා. ඉතින් සමහර කට්ටිය කරන්නේ මේ වෙබ්සයිට් වල අර එක්ස්පයරින් ඩේට් එක බලලා එතන ඉන්නවා ඒක ඇප්ලයි කරන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් ඒක දැක්කොත් එදාම දාන්න ඕනේ. ඒක තමයි මූලික දේ. අපි ඕන වේකන්සියක් දැක්කොත් ආයෙ දවසක් දැක්කත් පහව කරන්න එපා. මොකද අර ප්‍රෙස් කම් ප්‍රෙස් සේව් තමයි යන්නේ. කන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මුලින්ම දැම්මේ නැත්නම් මේ වේකන්සි සතියක් විතර පරණ වුණොත් මොකද අනිවාර්යෙන් ඉන්ටර්වයුව ඒ කියන්නේ ඉන්ටර්වයුව කරනකොට ප්‍රෙස් බැච් එකේ ඉන්ටර්වයුව කරනවා සතියක් වගේ ඇතුළත තවත් අර ඒක හම්බුනේ නැත්නම් තමයි හරි කෙනෙක් අර ඊට පස්සේ වට යන්නේ. ඒක තමයි ගොඩක් අය කරන ඊළඟ වැරද්ද. ඒක නිසා වේකන්සියක් දැක්කම ඇප්ලයි කරන්න ඕන මූලික දේ. ඒක හන්දා අපිට පුළුවන් පොඩි මේ සර්ච් එකක් කරන්න නෙට්වර්කින් කියන්නේ අපි ඔයගොල්ලෝ ඕන කම්පැනි එකක වැඩ කරනවා මම මේක මේ කියන දේවල් නෙට්වර්ක් විතරක් නෙමෙයි මේක සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට වැදගත් දෙයක්. නෙට්වර්ක් ඉම්පෝර්ටන්ට් කියලා කියන්නේ ඔයා හිතන්න සොලියුෂන්ස් දෙන කම්පැනි ගන්නවා ඔයා. දැන් එතනට නෑ අපි හිතමු සාමාන්‍ය කම්පැනි එකක් කියලා. ඔයා සාමාන්‍ය කම්පැනි නෙට්වර්ක් එක බලා ගන්න කෙනෙක්. එතනට එනවා විවිධාකාර සොලියුෂන්ස් දෙන්න තව කම්පැනිස් වලින්. ඒ ඉන්නේ ඉංජිනේර්ස්ලා. දැන් ඔයා එතනදී ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ වැඩි නැතුව නිකන් අර වැඩි සම්බන්ධයක් ඇති කරගන්න නැතුව නිකන් එහෙන් මෙහෙන් කතා කරලා ඒක නිකන් මගේ ඇරලා වගේ ඒගොල්ලන්ට වැඩේ කරලා යන්න වගේ හිටියොත් ඒගොල්ලොත් එක්ක කිසිම සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒගොල්ලොත් එක්ක හොඳට කතා කරලා ඒගොල්ලෝ නොලෙජ් එක මොකක්ද කියලා බලලා අපේ දේවලුත් ඒගොල්ලන්ට කියලා එයාගේ තව දේවල් හුමාරු කරගන්නකොට අන්න අපිට නිකම්ම නෙට්වර්ක් එකක් හදෙනවා. මම හොඳට දන්න දෙයක් තමයි බොහෝ නෙට්වර්ක් ඉංජිනේර්ස්ලාට හොඳ තැන්වල ජොබ්ස් හම්බෙන්නේ ඒ හැදෙන නෙට්වර්ක් එකේ. මොකද ගොඩක් අය ඒ කම්පැනි ඉඳන් ඊළඟට ආයෙ ජොබ් එක කරන්න ගෙලින් යන්නේ ඒ කම්පැනි එකෙන් සොලියුෂන් දෙන්න ආපු කම්පැනි එකට. ඒ කියන්නේ අර කනෙක්ෂන් මත යාව සාමාන්‍ය ටක් කරලා හයර් කරනවා. මොකද ඊට වඩා වැඩි සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම හිතන ලංකාවේ ගොඩක් අය මේ වීඩියෝ එක බලන අයත් මම හිතා එක වේ මාත් එකේ කතාවට මොකද නෙට්වර්ක් එකක් හදාගත්තොත් අපි පිරිසක් එක්ක ඒකෙන් සෑහෙන chances දෙනවා. ඒක හන්ද මම කියන්නේ ඕනම කෙනෙක් එක්ක කතා කරන්න. මම නම් කියන්නේ ඒක හැමෝටම මගේ ඉඳන් ළමයට මම කියන්නේ කායිකව කතා නොකර ඉන්න එපා. තමන්ගේ ජොබ් එකේදී විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. ඒගොල්ලෝ හැමෝම එක්ක කතා කරන්න. ඒ කියන්නේ මේක මේ ජොබ් එකක් බලාගෙන කතා කරන්න නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ කතා කරන්න කියලා ඒක තමයි සාමාන්‍යයෙන් අපිට හොඳයිනේ. කතා කරන හැමෝම එක්ක කතා කරලා අඳුරගෙන එහෙම ඉන්න chances එනකොට ඕන තරම් chances දෙයි. ඒවා මම හිතන්නේ ඒක මේ සමහර අවස්ථා පන්න chances එනවා. ඒ කියන්නේ අපිට අපි වේකන්සි නෑ නෑ ගියාම සමහර කාලයක් යද්දී මොකටද ජොයින් හිතා ගන්න බැරි තරම වේකන්සිස් එන්න ගන්නවා. ඒ අර මම කිව්ව අර නෙට්වර්ක් එක හැදෙන්න ඕනේ. එතකොට ඔයා අහපු ක්වොලිෆිකේෂන් සම්බන්ධයෙන් ගත්තොත් නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් නම් Cisco සර්ටිෆිකේෂන් අනිවාර්ය දෙයක්. අනිවාර්ය කියන්නේ මේ ඕන කම්පැනි එක ඩිග්‍රියක් කරපු 10 දෙනෙක් ඉන්නවා නම් ඉන්ටර්වයුව කරන්න ඒ අතර එක්කෙනෙක් ඉන්නවා නම් CCNA CCNP කරපු කෙනෙක් යාට chance එක හම්බ වෙනවම තමයි. මොකද ඒගොල්ලෝ දන්නවා මෙයා තව ටිකක් එහාට ගිහින් challenge එකක් බාර අරගෙන ඒ සර්ටිෆිකේෂන්ස් කරලා මෙයාට අවබෝධයක් තියෙනවා කතාව ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒක ප්‍රධාන දෙයක්. අනිත් එක ලංකාවේ ගත්තොත් ගවර්න්මන්ට් කැම්පස් වල නෙට්වර්කින් කියලා වෙනම හයිලයිට් වෙනවා බොහොම අඩුයි. ඒක ගවර්න්මන්ට් කැම්පස් වල ගොඩක්ම තියෙන්නේ අපි ගත්තොත් ඔය CCNA වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් කරන්නේ ගොඩක්ම ටෙලිකොම් පැත්තේ ඉන්න අය නැත්නම් IT ඩිග්‍රී තමයි තියෙන්නේ. ඒතකොට ප්‍රයිවට් කැම්පස් වල ගොඩක් දාට නෙට්වර්කින් වෙනම කතා කරන ඩිග්‍රීස් තියෙනවා. එතකොට ඔය දෙගොල්ලම එලිටෙන්ට ගියාම chances හම්බෙන්නේ. මොකද අපිට හැමදේම කැම්පස් වල මේ සිලබස් එකෙන් හම්බ වෙන්නේ නැහැ. එතකොට සමහර දේවල් අර වෙන්ඩර් සර්ටිෆිකේෂන්ස් වල තියෙනවා. ජොබ් එකට සම්බන්ධ දේවල් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපි දැන්
ඉන්ට්‍රස්ට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගාව නෙට්වර්ක් ඉන්ජිනියරින් කෙනෙක් රට යනවා නම් අපිට හම්බ වෙනවා ඒගොල්ලන් බෑක්බෝන් එකේ තියෙන MPLS කියන ටෙක්නොලොජි මල්ටි ප්‍රොටෝකෝල් ලේබල් ස්විචින් කියලා අපි කියන්නේ. ඒ MPLS ටෙක්නොලොජි එක දැන් අපි ඉස්සරහට කියන්නේ SD WAN කියන concept එකට. ඒකත් මම කියන්නේ ඉස්සරහට SD WAN කියන software defined WAN කියන එකට. අනාගතේ අපි යන්න ලංකාව සහ ලෝකෙ ඔක්කොම ලෝකෙ දැන් ගොඩක් ගිහින් තියෙනවා අතරම කිව්වොත්. එතකොට දැන් ඒ වගේ දෙයක් යුනිවර්සිටි එකක උගන්වන්න බොහොම අඩුයි. කියන්නේ ගොඩක් කෙරෙන්නේ නැත්තම් සිලබස් එකේ. ඉතින් යා එතන කෙලින්ම ජොබ් එකට ගියාම ඒ දැන් knowledge එක නැහැ යාට. ඉතින් අර ඒ වගේ දෙයක් අර vendor certifications වලින් හම්බ වෙනවා. ඉතින් අර ඒක හන්දා network engineering කෙනෙක් නම් මම recommend කරන්නේ අනිවාර්යෙන් මගේ කරන ළමයිට මම කියන්නේ CCNA අනිවාර්යෙන් කරගන්න. හැබැයි ජොබ් එකේ experience එකත් එක කාලයක් යද්දී කෙනෙක්ට හොඳයි CCNP යන්න පුළුවන් නම් Cisco certified network associate basic එක then Cisco certified network professional exams එක ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ network engineering එකට තව වැදගත් firewall එක. මොකද මම firewall පැත්ත බලන්න වෙනවා සමහරලාට. ඉතින් firewall වල තියෙනවා PCNSA, PCNSE, Palo Alto certifications, Sonic Wall, Juniper වගේ product certifications තියෙනවා. ඒගොල්ලන්ට ඒව බලලා කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් open source පැත්තෙන් ගත්තොත් Linux ගත්තොත් RSCSA, RSC වගේ certification කරන්න පුළුවන්. cloud පැත්තෙන් ගත්තොත් Microsoft Azure, ඊළඟට AWS, Google Cloud වගේ certifications කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ certification බර ගානක් අපිට කරන්න තියෙනවා. මම තව පොඩ්ඩක් පැහැදිලිව ඉස්සරහට කියන්නම් කොනිට. ඔව්. එතකොට සර් මම දන්න විදිහට සර් තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නෙට්වර්කින් ඉංජිනේර කෙනෙක් විදිහට. ඊට පස්සේ සර් ලංකාවේ ප්‍රධාන පෙළ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩින් ආයතනවල විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා Cisco ට්‍රේනින් වලදී. ඒ වගේම අද වෙනකොට නෙට්වර්කින් ප්‍රොෆෙෂනල්ස්ලා බිහි කරන අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක්. ඉතින් ළමයි දහස් ගානක අධ්‍යාපනය සහ රැකියා ජීවිතය ගැන මම හිතන්නේ සර් අනිවාර්යයෙන්ම දන්නවා. මොකද ස්ටුඩන්ට්ස්ලා හැමතිස්සෙම තමන්ගේ ගුරුවරයාත් එක්ක තමන්ගේ ඒ ස්ටඩි පීරියඩ් එකකින් පස්සේ වුණත් මේ කනෙක්ෂන් එක තියාගන්නවා. ඉතින් මම හිතන්නේ සර් මේ ෆීල්ඩ් එක ගැන සාහන මේ ස්ටුඩන්ට්ස්ලාගේ ජීවිතය කොහොමද යන්නේ කියන එක සර් දන්නවා ඇති. ඉතින් මාස දැකලා තියෙන විදිහට ලංකාවේ කම්පියුටර් නෙට්වර්කින් වලට නැඹුරු වෙන පිරිස සහ රැකියා වෙළඳපොළ ඇතුලේ තියෙන ඉල්ලුම. ඒ කියන්නේ ජොබ් ඩිමාන්ඩ් එක මොන වගේද? කියන්නේ හැම මේ ඩිග්‍රී එක අරගෙන එළියට යන හැම කෙනෙකුටම හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්කම ලැබෙනවද? මෙහෙමයි ජොබ්ස් තියෙනවා. දැන් ජොබ්ස් තියෙනවා වුණාට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් ගත්තොත් මම කලින් කිව්වත් එක ප්‍රයිවට් යුනිවර්සිටිස් සහ ගවර්න්මන්ට් යුනිවර්සිටි ගත්තොත් ගොඩක් අය ගවර්න්මන්ට් කට්ටිය අපි ගත්තොත් නෙට්වර්ක් කියලා වෙනම හයිලයිට් වෙන්නේ නැති හන්ද එතන මේකක් තියෙනවා. දැන් ගොඩක් අයට IT පැත්තට ගොඩක් software පැත්තට යන කට්ටිය වැඩි. ගවර්න්මන්ට් කැම්පස් වල. ඒතකොට ප්‍රයිවට් ඒවා සයිබර් සිකියුරිටි පැත්ත වෙනම කරනවා, නෙට්වර්කින් වෙනම තියෙනවා. ඒකන්ද ඒ වගේ කට්ටිය ඒක ගොඩක් එනවා ෆීල්ඩ් එකට නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් වෙන්න බලාගෙන. එතකොට සාහිත්‍ය අමතර තව කට්ටියක් ඉන්නවා ඩිප්ලෝමා සහ HND වගේ කරපු අය. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්නවා නෙට්වර්ක් ෆීල්ඩ් එකට එන්රෝල් වෙන්න. එතකොට දැන් ඔය ඉන්න හැම පිරිසකම ජොබ් තියෙනවා කියන්න අමාරුයි. හැබැයි ජොබ් තියෙන නැත්නම් එහෙනම් ඔය පිරිසට ඒ කියන්නේ මම කියන්නේ ස්ටඩිස් ඉවර වෙද්දිම ඩිග්‍රී ගත්ත ගමන්ම ජොබ් එකක් තියෙනවා මට ටක් ගාලා යන්න පුළුවන් කියලා එහෙම chances එන්නේ නැහැ. දැන් අපි ගවර්න්මන්ට් කැම්පස් වල ගත්තොත් ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලාට ලංකාවේ ප්‍රධාන කැම්පස් වල ඒගොල්ලන්ගේ ෆීල්ඩ් වල කලින්ගේ සීනියර්ස්ලා කැම්පස් වල ඉන්න හන්දා ඒගොල්ලන්ට already vacancies ටික fill කරගන්න නෙට්වර්ක් එකක් තියෙනවා. ඒගොල්ලන් chances තියෙනවා ගොඩක් වෙලාවට. නැත්තේ නැහැ. ඒතකොට ඒගොල්ලෝ එතන වල යනවා. එතකොට දැන් අපි අර අනික් කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ට එතනට එන්න ගියාම එකපාරට Tamanට එහෙම නෙට්වර්ක් එකක් නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ පුළුවන් තරම් try කරනවා connections හරහා හෝ නැත්නම් වෙන එන්ට්‍රොන්කින් ඇප්ලයි කරලා මේ වේකන්සි එකට යන්න පුළුවන්ද බලන්න. එතකොට අන්න එතන තමයි මම අර කලින් කිව්ව වැදගත් වෙන්නේ තමන්ගේ මොන හරි දෙයක් වැඩිපුර පෙන්වන්න දෙයක් තියෙනවා. වැඩිපුර පෙන්වන්න දෙයක් තියෙනවා. ඒක හන්ද මම කලින් කිව්ව ආයි පාරක් කියන්න. ඩිග්‍රී කරලා ඉවරෙච්ච ගාම දැන් මම ජොබ් එකක් හම්බ වෙයි කියලා ඒ බලන් ඉන්න මාස ගාන තියෙනවනේ අපිට. අපි ඇප්ලයි කරනවා කෝල් එකක්වත් නැහැ. උඩ ළමයි කතා කරනවා ඇප්ලයි කරනවා කිසිම දෙයක් අඩු ගන්න කෝල් එකක්වත් එන්නේ නැහැ කියලා තමයි කියන්නේ කට්ටිය. එන ඉන්න කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ කල්පනා කර දුක් වෙවි ඉන්න කාලයක් තියෙනවා. ඒ මාස ගානේ කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයා හිතන්න ඕනේ ඔයාට ඩිග්‍රී කරපු ගාම මාස 4-5ක් ගියක් කමන්නේ ජොබ් එකට යන්න. ඒ ඉන්න කාලේ දැන් අර කාලේ අපි හાર્ඩ් වර්ක් කරානේ. ඒක අසයින්මන්ට් කරලා කරලා ඩිග්‍රී ගත්තා. ඒක හරි. ඊට පස්සේ කට්ටිය රිලැක්ස් එකකින් යනවානේ. ඒක මම කලින් කිව්වේ ඒ කාලේ ගොඩක් ඉම්පෝටන්ට් කියලා. දැන් පුළුවන් තරම් ඔයා සර්ටිෆිකේෂන් ෆලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ සර්ටිෆිකේෂන් කියලා කියන්නේ ඒකේ බලාපොරොත්තු මේ එක්සෑම්ස් ටිකක් කරලා නිකන් නම හදාගන්න එක නෙමෙයි.
knowledge එක උපරිම ගන්න එක. ඒ කියන්නේ මට දැන් සර්ටිෆිකේෂන් කරනකොට සමහර කට්ටිය හිතනවා රයිට් මේක නම් මේ එක්සෑම් එක කරගන්න පුළුවන් ඩම්ප් එකක් බලලා එහෙම සර්ටිෆිකේෂන් කරලා වැඩක් නැහැ. මොකද එහෙම ගියාම ජොබ් ඉන්ටර්වියු එකේදී අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් තුනක් ගහතියි. එයාව අනිවාර්යෙන්ම රිජෙක්ට් වෙනවා. මොකද දන්නවා මෙයා කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. ඒක නිසා මූලික දේ තමයි ඉගෙන ගන්න එක මහසලා කරන්න ඕන. ඉතින් මම කියන්නේ අර ඒ නෙට්වර්කින් කියන ටොපික් එකෙන් ඒ ටයිටල් එකෙන් ඉංජිනේර කෙනෙක් එහෙම ඩිග්‍රියක් ගත්තා නම් ඔයා අනිවාර්යෙන්ම ඊටු ටික Cisco certifications Linux cloud ඒ පැත්ත ඔයා ඉක්මනට හදාගත්තේ නැත්නම් කියන්නේ එහෙම හදාගත්තේ නැත්නම් ඔයාට හම්බෙන chances ප්‍රමාණය අඩුයි. එතකොට අපිට පුළුවන් ඒකට උදේමිකේ courses බලන්න පුළුවන් නැත්නම් ඔයාට වෙන certification දෙන courses තියෙනවා ඒවා බලන්න පුළුවන් YouTube එකේ ඕන තරම් videos තියෙනවා study කරන්න පුළුවන්. ඊළඟට ඒ වගේ දේවල් තිබ්බත් දැන් ඔයගොල්ලෝ කරපු දේවල් ඒ ප්‍රොජෙක්ට් බලපුවා ප්‍රොජෙක්ට් කරපුවා ඒවා CVs වල දාන්න. ඒතර ඒවා දැන් මම මොන හරි දෙයක් විතර කොන කෙනෙක් බලන්නේ CV එකක් බලනකොට right මෙයා ඩිග්‍රී තියෙනවා right ඒක ඕකේ ඒක හැමෝටම තියෙනවනේ ඒක ඕකේ right දැන් මොනවා තව ඇඩිෂනලි කරලා තියෙන්නේ. දැන් ඔයාගේ එයා හැමෝම ගාව තියෙන්නේ එතන මුකුත් නැති වුණොත් එයාට ගාව highlight වෙන්නේ නැහනේ. ඒතර ඔයාව highlight වෙන්න තව මොන හරි හොඳ certification එකක්. ඒක බලාපොරොත්තු වෙන්නේ කියනවා talented day කියන්නේ. කියන්නේ ඔයාට exam එකක් කරගන්න chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට exam එකක් කරන්න ඔයාට challenge එකක් ගන්න පුළුවන් ඔයාට. ඒක ඔයා කරලා තියෙනවා ඒක. කියන්නේ ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒක practically කරලා බලලා තියෙනවා. සහ exam එකට face කරලා result එක pass වෙලා තියෙනවා. ඒතර ඔයා exam එක pass වුණා කියන එක ඒගොල්ලෝ බලන්නේ. ඔයා ඒ කියන්නේ ඒ වගේ challenge එකක් ගන්න සුදුසු මිනිස්සෙක්. අර විතරක් නෙමෙයි. ඔයාට තනියම certification එකක් කරගන්න මේ chance එකක් කියන්නේ හැකියාවක් තියෙනවා. ඒතර ඒක බලනවා ඒගොල්ලෝ. ඒකත් එකක්. ඊළඟට තමන් ඔය කැම්පස් එකේදී ඉදි කරපු ප්‍රොජෙක්ට් එහෙම ඒ වගේ දෙයක් කරද්දී පොඩ්ඩක් කැපවීම කරන්න මොකද ඒවා ගොඩක් ඉම්පෝටන්ට් මොකද රිසර්ච් එකක් කරනවා නම් ඒවා ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒවා මොකද්ද කරේ ඒ කියන්නේ අර කරනවට කරන්නේ නැතුව නිකන් අර හොඳ කැපවීම කරලා තිබ්බොත් ඒකම අපිට ඇති සමාන ජොබ් එක හම්බෙන්නේ මොකද අපිට ඒක හයිලයිට් කරන්න පුළුවන් නම් මෙහෙම දෙයක් කරා කැම්පස් ඉන්න කාලේ කිව්වොත් සමහරට ඒගොල්ලෝ බලනවා රයිට් මෙයාට තව ඒ වගේ ජොබ් එකක් දෙන්න පුළුවන් මේ එහෙම chance එකක් තියෙනවා මෙයාට ඒක හන්දා එහෙම තියෙනවා දැන් සමහර ළමයි ඉන්නවා මේ ඒ කියන්නේ යන්න හිතී පැත්ත නෙමෙයි අන්ත ජොබ් එකට යන්නේ. ඒ කියන්නේ එයාට එතනට ගියම කතා කරන විදිහත් එක්ක සමහරට කම්පැනි කියන රයිට් ඔයා අපිට මෙහෙම දෙයක් පේනවා ඔයාගේ. ඔයා ඒකට කැමතිද? චැලෙන්ජ් එකක් දුන්නොත්. එයා බාර ගන්නවා. දැන් මම දන්නේ ඉන්නවා නෙට්වර්ක් පැත්ත කරලා සම්පූර්ණයෙන්ම ඩෙවලොපර් සයිඩ් එක කරන ජොබ් එක කරලා තියෙනවා. කරේ නෙට්වර්ක්. නමුත් එයාට අර ඇන්සිබල් හරි මොන හරි ඒ පැත්තෙන් අවබෝධයක් තිබිලා ඒ පැත්තෙන් එයාට chance එකක් හම්බෙලා එහෙම කරන ළමයි. ඉතින් අර ඒක මම කියන්නේ Tamanට chances එන්නේ මොන හරි දෙයක් Tamanට එතනදී ඔප්පු කරගන්න පුළුවන් නම් විතරයි. ඒකන්ද CV එක නිකම්ම එක විතරක් දාලා යවන්න කියාගන්න එපා CV එකේ. පුළුවන් නම් ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් මොනවා හරි කරගන්න ඒ කරගත්තොත් ඔයාගේ ඩිමාන්ඩ් එක ඒ කියන්නේ ඔයාගේ ජොබ් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. නැත්නම් නැහැ. ඔය ජොබ් නැහැ කියන්නේ අර කරලා නිකම් බලන් හිටියොත් නෑ ඇත්තටම ජොබ් නැහැ. මොකද දැන් මට ඕන තරම් වේකන්සි සාමාන්‍යයෙන් එනවා ගොඩක් කම්පැනිස් වල මොකද ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ඉන්න හන්ද ඒගොල්ලෝ කියන නෙට්වර්ක් එක හරහා මට වේකන්සි සෑහෙන ප්‍රමාණයක් එනවා. ඒ ඕන කෙනෙක් අහන්නේ මගෙන් අහන්නේ මේකත් එක්ක මේ සර්ටිෆිකේෂන් තියෙන කෙනෙක් ඉන්නවද? එහෙම යන්නේ. නැතුව ඩිග්‍රියක් තියෙන කෙනෙක් ඉන්නවනේ එවන්න කියලා කවුරුත් මට කියන්නේ නැහැ. ඩිප්ලෝමා තියෙන කෙනෙක් එවන්න කියලා කවුරුත් මට කියන්නේ නැහැ. ඒගොල්ලෝ මට කියන්නේ මේකත් එක්ක මිනිමස් එක්සෑම් කරපුවා ඉන්නවා සර්. එහෙම ඉන්නවා කියන්නේ මම ගන්නවා. එහෙමයි කියන්නේ. ඒක මන්ට නෙට්වර්ක් ඉම්පෝටන්ට් සහ සර්ටිෆිකේෂන් ඉම්පෝටන්ට් කියලා කියන්නේ. ඒක හන්ද ඔයගොල්ලෝ ඇඩිෂනලි එකක් හෝ දෙකක් හරි ජොබ් එකට යන්න කලින් තියාගන්න. ගියාට පස්සේ ඒක දිගටම කරන් යන්න. අවුරුද්දක් දෙකක් මහන්සි වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට second job එක third job එක අනිවාර්යෙන් සෑහෙන ස්ටෑන්ඩඩ් එකකට ජොබ් එකට යන්න පුළුවන්. සැලරි ගැන කතා කරාම අනිවාර්යයෙන්ම අහන්න ඕන ප්‍රශ්නේ ලංකාවේ ඇතුලේ සාමාන්‍යයෙන් හොඳ කම්පැනි එකක නෙට්වර්ක් හොඳ කම්පැනි එකක නෙට්වර්ක් ඉංජිනේර කෙනෙකුගේ වැටුප් කොහොමද සාමාන්‍යයෙන් අවුරුදු 10ක් වගේ කාලයක් ඇතුළත කොයිතරම් වැටුපක් දක්වා යන්න පුළුවන්ද? ඔව් ඔතන ප්‍රශ්නයක් තියෙනවා මේ තෝනි මොකද මේ දැන් ලංකාව රටක් ගත්තොත් අර නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් හරි ඕන ෆීල්ඩ් එකේ ඉංජිනේර කෙනෙක්ගේ සැලරි එක මේ රේන්ජ් එකේ තියෙන්න ඕන කියලා පොලිසියක් ලංකාවේ නැහැ. එතකොට මම දන්න කියන්නේ ගොඩක් කම්පැනිස් වල නෙට්වර්ක් ඉංජිනර්ස්ලා ඉන්නවා සමහර අවස්ථා 30000 40000 පඩි ගන්න නැති ඉන්නවා. නෑ කියන්නේ. එහෙම ඉන්නවා. ඒකේ ටයිටල් එක තියෙනවා. නමුත් සැලරි නැහැ. හැබැයි ලක්ෂ 3-4 ගන්න නැති ඉන්නවා. එතකොට මේක ලොකු ગેප් එකක් නේ. මේක ලොකු ગેප් එකක්. එතකොට අන්න එකයි මම කිව්වා යන්නේ කම්පැනි එක බලපානවා කියන එක. අර මම කියලා කලින් කිව්වේ කියන්නේ සමහර අය තියෙනවා ඒ කියන්නේ මගේ සැලරි අඩුයි. මොකද එතන මා ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් එතන ගොඩම ට්‍රේනින් තමයි ගොඩක් එතන ගොඩක් කට්ටිය යන්න කැමති. එතනින් ට්‍රේන් වෙලා කට්ටිය වෙන තැන් වල යනවා. තව කම්පැනිස් තියෙනවා. ඒ කියන්නේ අපි එන්ට්‍රි ලෙවල් එකේ කියන්නේ මුල්නික ජොබ් එකක් ගත්තත් එයාට හොස් සැලරියක් ගෙවනවා. ඒ කම්පැනි පොලිසි එක.
එතකොට සාමාන්‍යයෙන් කියන්නේ සීනි ඉන්ජිනේර කෙනෙක්ට අපි අවුරුදු 3 4 5 6 වැඩ කරන යද්දි සාමාන්‍ය ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 දක්වා වුණත් යන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි සමාගම් වල එක එක කම්පැනිස් වල තියෙන මේක මත තමයි ඩිෆෙන්ඩ් වෙන්නේ. නමුත් සාමාන්‍ය අපි ඉන්ට්‍රස්ට් වයිස් ප්‍රොඩක්ට් කෙනෙක් ගත්තොත් ලංකාවේ අපි ඩිග්‍රියක් කරලා නෙට්වර්ක් ඉන්ජිනේර කෙනෙක් වගේ ජොයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම ලක්ෂයට එහා සැලරිය කොහොමද ගන්න පුළුවන්. බේසික් සැලරි විදිහට. ඊට පස්සේ ටික ටික යාගේ සැලරි එක ලක්ෂ 2 3 දක්වා යන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්වේ ඒ කම්පැනි එක තමයි බලපාන්නේ. උත්තර එක්ස්පීරියන්ස් එකත් එක්ක සර්ටිෆිකේෂන්ස් එක්ක අපි කරගෙන ගියොත් chances හම්බ වෙනවා. හැබැයි මෙහෙම අර ගොඩක් සැලරි වැඩි වෙන්නේ සහ ඔෆර්ස් එන්නේ අර තමන් වැඩ පෙන්නුවත් ගොඩක් වටිනවා. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා දැන් අපි ඉන්න කම්පැනි එකේ ලක්ෂ 2කට සැලරි එකට ඉන්නවා නම් සමහරට යාර හදාගන්න නෙට්වර්ක් එකක් එක්ක සමහරට යාර ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන කම්පැනිස් යාව හයර් කරන ටක් ගාලා අපි වට මෙහෙ ගාන දෙන්න එතනට එන්නේ කියලා. ඒතකොට සමහරට එතනට ගිහලා යා සර්විස් දෙනා මෙතනම තමයි. මොකද එතනට ගන්න ඒගොල්ලෝ එයා දන්නවා මේ නෙට්වර්ක් එකේ වැඩ කරන මෙයා හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක් කියලා. එහෙම හයිලයිට් වුණොත් එයාට ඉතින් ඉල්ලන ගානක් දෙනවා. ඒකන්දර මේ ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අර පොඩි ප්‍රශ්නයක් තියෙන එක මම කිව්වේ සැලරි ස්කේල් එක ගැන පොඩි වෙනසක් කියන ලොකු එකක් තියෙනව නැත්te නැහැ. මොකද අර මම කලින් කිව්වේ ඒක අර ගොඩාක් අර හැමෝටම ජොබ්ස් හම්බෙන්නේ නැති හන්දා හැමෝම අර හම්බෙන ජොබ් වල යනවා ගොඩක් අය. දැන් සමහර දැන් අපි හිතමු දැන් ඩිග්‍රියක් කරන ලක්ෂ 10ක් 15ක් විතර කරපු කෙනෙක් රුපියල් 25000 30000 වගේ ජොබ් එකකට ගිහිල්ලා ඇත්තටම එයාට තේරුමක් නැහැ වගේනේ. එහෙම දෙයක් තියෙනවනේ. එයාට ඒක අප්සෙට් නේ ගන්න ඇත්තටම. මම මෙච්චර විදන් කරලා ගෙන ගත්තා කියලා. ඉතින් එහෙම කම්පැනිස් තියෙනව නැත්තේ නැහැ. නමුත් ඉතින් අර ඒකයි මම කිව්වේ අර අපිට එහෙම යන්න කියන්නේ අපිට අර තමන්ව ඩිමාන්ඩ් කරගන්න පුළුවන්. තමන්ගේ ක්වොලිෆිකේෂන් තිබුණා නම්. ඒතර ඔයාට ඒ දේවල් තියෙනවා නම් ඔයාට අර ඒ වගේ අඩු විදිහට යන්න ඕනේ නැහැ. තමන්ගේ ඒ ක්වොලිෆිකේෂන් හදාගන්න තිබ්බා නම් තව ඇඩිෂනල් දේවල් ඔයාට හොඳ එකක් බලලා යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ බේසික් සැලරි එක උනත් අපිට ලක්ෂයෙන් එහා යන්න පුළුවන්. එන්ට්‍රි ජොබ් එකක් ගත්තත් ඒක ඉතින් අර වෙනස් වෙන කම්පැනි මත. ඊට ඕනම් ෆීල්ඩ් එකක ලංකාවේ තියෙන සැලරි රේන්ජ් එකත් එක්ක සාපේක්ෂව ලෝකෙ දියුණු වෙනත් රටවල් වල සැලරි රේන්ජ් එක ගත්තොත් සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. බොහොම පොඩි ලෙවල් එකේ ඉඳලම ලොකු ඩිග්‍රීස් කරලා යන ජොබ් එක දක්වාම ලොකු වෙනසක් තියෙනවා සැලරි රේන්ජ් එකේ. මේ වෙනකොට දැන් ගොඩක් කට්ටිය ලංකාවෙන් යන්නත් පොලිං දිගයිනේ. ඉතින් මේ මොකද හිතන්නේ software engineers වලට වගේම මම දන්න තරමින් ලෝකයේ දියුණු රටවල් වල තව ලොකු demand එකක් තියෙන job එකක් තමයි මේ networking කියන්නේ. එතකොට සර්ගේ දැන් networking training ආයතනෙත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම students ලා ඇති ලංකාවේ companies වල වගේම පිටරට companies වලත් වැඩ කරන. ඉතින් මේ විදියට networking engineers වලට තියෙන job demand එක කොහොමද? ලෝකෙ වෙනත් රටවල් වල. එහෙමයි මේ ඒක මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට දැන් මගේ ක්ලාස් එකෙත් ඇත්තටම ගොඩක් ළමයි ඉන්නවා මේ ඕස්ට්‍රේලියා, ඇමරිකා, ජපාන්, ඩුබායි, නිව්සීලන්ත වගේ රටවල් දැන් ජොයින් ලංකාවේ කට්ටිය. කියන්නේ ඉඳන් ගිය අය ඒ කාලවල ඉගෙන ගන්න ගිය ළමයි මේ ගොඩක් ක්ලාස් එකේ දැන් ඔන්ලයින් ක්ලාස් වල ගොඩක් ඒවා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මට කියන දෙයක් තමයි දැන් අපි ඒ රටවල් ගත්තොත් එහෙම දැන් අපේ නෙට්වර්කින් වලට වඩා ඒ නෙට්වර්කින් ගත්තොත් පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඩිවයිස් දැන් ස්පෙෂලි අපි USA ගත්තොත් ගොඩක් ටෙක්නොලොජි ඉස්සරහින් ඉන්නේ. එතකොට දැන් ඒ වගේ රටවල් වල සැලරි ගත්තොත් එහෙම සැහෙන හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් ප්ලස් එක්ස්පීරියන්ස් එක. එතකොට අපි සාමාන්‍යයෙන් කීයක විතර? ඔව් ඒ කියන්නේ අපි ගත්තොත් USA ගත්තොත් අපි හිතුවොත් නෙට්වර්ක් ආර්කිටෙක්චර් කෙනෙක් ගන්නවා එක පොඩක් කියනවා නෙට්වර්ක් ආර්කිටෙක්චර්ස් කියලා කියන ලංකාවේ ගොඩක් ඒ ජොබ් රෝල් එක අඩුයි. මොකද අපි ගොඩක්ම කරන්නේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා. නමුත් වෙන රටවල් වල නෙට්වර්ක් ආර්කිටෙක්චර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි ස්පෙෂල් CCI වගේ සර්ටිෆයිඩ් කට්ටිය. ඒගොල්ලෝ තමයි නෙට්වර්ක් ඩිසයින් කරලා ඔක්කොම දේවල් ටික ප්ලෑන් කරන කට්ටිය. ඉතින් එහෙම කෙනෙක්ගේ සාමාන්‍ය සැලරි එක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අවුරුද්දක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගත්තොත් $130,000 වගේ. ඒක අපි දල වශයෙන් ගත්තොත් මෙන්න මේ රුපියල් වලට කන්වර්ට් කරන එක ඇත්තටම තේරුමක් නැහැ. මොකද ඒ රටවල් වල එකයි මේකයි අපි සම්පූර්ණ වෙනස් කරනවා. දල වශයෙන් මම ගත්තොත් මාසෙකට ලක්ෂ 20ක් 25ක් වගේ ප්‍රමාණයක සැලරි එකට යන්න පුළුවන් අර වගේ එක්ස්පර්ට්ලාට. ඊටත් වඩා යන්න පුළුවන් ඇත්තටම කිව්වොත්. මොකද මම දන්න කීප දෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒ කියන්නේ 1 hour ගත්තත් ඒගොල්ලන්ට $1,000 වගේ හොයන අයත් ඉන්නවා. හරි. ඉතින් ඒක හන්දර ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් අර එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ වගේ සැලරි යන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒතර නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ $100,000 වගේ per year ගන්න පුළුවන් ඒගොල්ලන්ට සැලරි එක. ඉතින් ලක්ෂ කොහොමද අර 20 18 20 25 වගේ රේන්ජ් එකේ යන්න පුළුවන්. ඒ USA වල වගේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලාට.
ඔස්ට්‍රේලියාවේ ඉන්න අයගේ මම පොඩ්ඩක් අහලා බැලුවම ඒගොල්ලෝ මට කිව්වේ entry level එකේ සාමාන්‍ය අපි මූලිකම කිසිම වැඩි නිකන් qualification වැඩි නැතුව අපි කෙලින්ම ගියොත් සාමාන්‍යයෙන් අවුරුද්දකට ගත්තොත් 70000 වගේ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් ගත්තොත් නැත්නම් ඇවරේජ් එක සාමාන්‍යයෙන් 90000 100000 වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ අපි මම ලක්ෂ වලට කරනකොට ලක්ෂ 15ක් වගේ සැලරි එකට මම කියන්නේ. ඕකේ. එතකොට ඒක මම කරේ කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එකත් එක්කම දල වශයෙන් ඒ කියන්නේ මොකද ඒ රටවල සාමාන්‍යයෙන් අපිට ඇවරේජ් එකක් කියන්න පුළුවන් ඇත්තට. මොකද ඒක ඒගොල්ලන්ගේ තියෙනවා යම්කිසි මේකක් මිනිමම් රේට් එක. ගිවන් ඕන කියන එක. එතකොට $90,000 වගේ කොහොමත් ඇවරේජ් එක ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒක මම කියන්නේ ඉතින් අපි ඇත්තටම ලංකාවේ සැලරි ස්කේල් එක ඉතින් අපි කොහොමද පිළිගන්න ඕන මදි කියලා. ඒ ඉලවරෙන් ගත්තොත්. අර අහව ප්‍රශ්න ගොඩක් හොඳයි. මොකද දැන් ගොඩක් අය මගෙන් උත්සාහන් දෙයක් තමයි රට යන්න මෙහෙම කරන්න හොඳයිද මොකද්ද කරන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් අයට අහනවා. මම මෙහෙම දෙයක් කියන්නේ. මම පොඩි රිසර්ච් එකක් කරා ඔය ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වල දැන් ගොඩක් කට්ටිය යන්න දන්නේ ඔස්ට්‍රේලියාව සහ කැනඩාව රටවල්ලට. ඒ යද්දි මම දැක්ක දෙයක් තමයි ඒගොල්ලන්ගේ අර ස්කිල් ජොබ් ලිස්ට් එකේ මම දැක්ක දෙයක් තමයි සයිබර් සිකියුරිටි. ඒ කියන්නේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස් වල වඩා සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එක අනිවාර්යෙන් තිබ්බා. සයිබර් සිකියුරිටි එක්ස්පර්ට් ලා. ඒතර ඔයගොල්ලෝ මම හිතන්නේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා ගොඩක් කැමති පාත් එකක් තමයි සයිබර් සිකියුරිටි කියලා කියන්නේ. නෙට්වර්ක් සිකියුරිටි පැත්ත. ඉතින් මේ පැත්තේ යන්න බලාපොරොත්තු වෙන මම හිතන්නේ ඒක ඇත්තටම හොඳ තීරණයක් වාගේ කෙනා ගන්න තීරණය. එහෙම යන්න හිතාන ඉන්නවනම් ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් මේ පැත්තේ ඉගෙන ගන්නවා නම් සහ මේ දේවල් කරනවා නම් ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න. තව දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ මේක ඇත්තටම මේ ප්‍රශ්නේ මතුවෙන රටේ යන්න ගියාම මම කියන්නේ ගොඩක් ළමයි අහපු දෙයක්. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි ඩිග්‍රියක් කරලා ජොබ් එක කරනවා වෙනම පැත්තකින්. ඒක අපි හිතමුකෝ දැන් සොෆ්ට්වෙයාර් පැත්තේ ලෙවල් ඩිග්‍රියක් කරලා ඔයා ජොබ් එක කරනවා සයිබර් සිකියුරිටි කියන්නේ මොකක් හරි හේතුවක් මත කම්පැනි වෙනස් වෙන පාත් එක. ඉතින් ඒක අර ඒ වගේ රටවල් බලනකොට බලන්නේ අර තමන්ගේ ජොබ් එක අර ඩිග්‍රිය එක ඒකට රිලේටඩ් වෙනස් වෙනවා බලන්නේ ඒක නෝනේ. ඒකන්ට පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න. මොකද අර කලින්ම කිව්ව එකයි මොකද පස්සේ ඔක ඇප්ලයි කරන්න ගියාම පස්සේ තමයි තේරෙන්නේ තමයි මේ මොකක්ද ඒ කරලා තියෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් ඒකත් ඔළුවේ තියාගන්න. ඒතර ඔයගොල්ලෝ එහෙම යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අර සයිබර් සිකියුරිටි පැත්ත ගොඩක් ඉම්පෝටන්ට් පැත්තක්. අනිත් කාරණාව තමයි මට කියන්න තියෙන්නේ රටකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් යන්න කලින් එක්සෑම් මෙහෙ කරන්න. ඒක තමයි මට මූලික කියන්න තියෙන්නේ. ඒක හොඳම දෙයක්. මොකද ගොඩක් අය වරද්ද ගන්න තැන ඒ කියන්නේ ඔයගොල්ලෝ එහෙ ගිහිල්ලා කරන්න කියලා යනවා නේද? එහෙ ගිහිල්ලා තියෙන එහෙ වැඩත් එක්ක එහෙ සර්වයිව් වෙන්න ගියාමයි එක්සෑම් කරන්න හිතන්න හම්බෙන්නේ නැහැ මිනිස්සෙක්ට. ඒක හන්දා මොකද එහෙ ජීවත් වෙන්න ඔක්කොම කලින් අපි ඒක හන්ද දැන් ඔය ගියායත් දැන් ඔය එක්සෑම්ස් ජොයින් වෙන දැන් ඒගොල්ලෝ සෙටල් වුණාට පස්සේ අත්තම කිව්වොත් ඒගොල්ලෝ ගිහිල්ලා ඒ සෙටල් වෙලා දැන් ඒගොල්ලන් තේරෙනවා දැන් මම එක්සෑම් කරගත්තා හොඳයි මොකද Tamanට ඉස්සරහට යන්න අමාරුයි කියලා. ඒක තමයි ඒගොල්ලෝ දැන් එහෙන් දැන් ක්ලාසස් වල ජොයින් වෙන්නේ. ඉතින් මම කියන්නේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා යන්න කලින් ඔය Cisco certifications, cloud certification, especially දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාව වගේ යන්න ඉන්නවා නම් එහේ Azure use කරනවා cloud වලට ඒගොල්ලන්ගේ region දෙකක් තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ට හොඳයි Azure වගේ exams කරගන්න එක. අන්න ඒ වගේ යන රටක් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ රටේ technology study කරන්න කරලා ඒ වෙන්න certifications කරන්න. එහෙනම් යන්න ටාගට් එකක් තියෙනවා නම් යම්කිසි රටක් ටාගට් එකක් තියෙනවා නම් නිකම්ම exams කරන්න යන්න එපා. ඒ වෙලාව අපරාධේ. පොඩක් බලන්න ඒගොල්ලන්ගේ තියෙන මේ මොන වගේ product ඒගොල්ලෝ use කරන්නේ මොන වගේ certification තියෙන ඒ රටින් අයගෙන් අහන්න. අහලා ඒ certifications කරලා apply කරන්න. ඒතර ඔයාට ඒක ලොකු bonus එකක් වෙයි. මොකද interview එකට ගියාමත් නැත්නම් ඕගොල්ලන්ට වෙන study කරන්න chance එකක් දෙන්න ගියාමත් ඔයාගේ certifications පෙන්නන්න පුළුවන්. මම study කළා මාර්ගය මම මේක කරලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලන් තේරෙන එතකොට ඔයා ඒ පැත්තේ ගෙනන්න කැමති කෙනෙක් සහ ඒක prove කරලා තිනවා. ඒ නිසා ඒක ලොකු chance එකක් වෙන්න පුළුවන්. ඒක හින්දා මම කියන්නේ හැමෝටම A level එකකින් try කරන්න කියලා. එතකොට මේ කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක ගොඩක් ආයතන work from home concept එකට ගියා. එතකොට software engineering, software development companies මේ වෙනකොට යාළගේ ගොඩක් jobs remote කරලා තියෙනවා. සමහර companies තීරණය කරලා තියෙනවා දිගටම යාලා මේ remote jobsම කරනවා කියලා. ඒකේ තියෙන අර වාසිත් එක්ක. හැබැයි සමහර රැකියාවල් මෙහෙම කරන්න බෑ. එතකොට මේක කොහොමද networking staff එකකට බලපාන්නේ? යාළට remote කරන්න පුළුවන් දෙයාලගේ ජොබ් එකක්. මම මෙහෙම උදාහරණයක් කියන්න. පහුගිය අවුරුද්ද ඇතුළත මගෙන් වැඩිපුරම දෙයක් ඇහුවේ තමයි cloud certification කරගන්න ඕන ඉක්මනටම මේ මොකද කියලා ඇහුවම ඒගොල්ලන් ඔෆිස් එකේ තීරණයක් ගත්තොත් cloud වලට යමු කියලා. ඔන්න වෙච්ච දේ. ඒ කියන්නේ හැමෝම තීරුම් ගත්තා physical network එකක් තියාගෙන ඉන්නකොට අපිට ඔෆිස් එකට යන්න ඕනේ දැන්ට ඒ දේවල් කරන්න ගියා. එතකොට මේ සෑම කම්පැනියක්ම තීරුම් ගත්තා මේ වගේ සිටුේෂන් එකකදී යන්න බැරි වුණත් ප්‍රශ්නයක් නෑ. අපේ සර්විස් ඔක්කොම ක්ලවුඩ් දුවන්න පුළුවන්. එතකොට මේ මම හිතන්නේ Microsoft Azure සමාගම සහ Amazon AWS සමාගම සියල්ලම
හිතුවට වඩා ඒගොල්ලෝ ප්‍රොෆිට් එකක් ගත්ත මේ අවුරුදු කීපෙදී. මොකද ඒගොල්ලන්ට මේ බිස්නස් වැඩි වෙන්න හේතු වුණේ ඒකයි මම කිව්වේ හේතුව කොවිඩ් පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක ඒගොල්ලන්ට ගොඩක් කම්පැනිස් ක්ලවුඩ් වලට මාරු වුණා. ෆිසිකල් නෙට්වර්ක්. ඒතර ඒ වගේ නෙට්වර්ක් ඉන්ජිනියරින්ග් එකට වැඩ තියෙන්නේ ක්ලවුඩ් එකේ. ඒතර යාට තියෙන මේ සර්විසස් හදලා ඒ වැඩ කරන. ඒතර යාට ඉන්ටර්කනෙක්ෂන් එකක් තමයි ඕනේ වෙන්නේ. හැබැයි ඒ කොච්චර ගත්තත් ඔෆිස් එකේ නෙට්වර්ක් එකක් ඇත්තටම තියෙනව නැත්තේ නැහැ. ඒක අයින් වෙන්න බෑ අපිට. නමුත් අර වැඩ ගොඩක් අපිට ක්ලවුඩ් එක කරගන්න පුළුවන්. එහෙම නැතුව ෆිසිකල් තිබ්බ කට්ටිය ගොඩක් දුරට වැඩ වැඩි වුණා ඒගොල්ලන්ට. මොකද යන්න එන්න මොකද ස්ටාෆ් එක කට්ටිය ගෙදර හිටියත් එයාට සමහරට ඔෆිස් එකට යන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට වැඩක් කරද්දි ගෙදරින්ද වැඩ කරද්දි මෙහි නෙට්වර්ක් ඩවුන් වුණොත් මම ගෙදරද හරියන්නේ නැහැ නේ. එතන මම යන්න ඕන. එතන ෆිසිකල් එයාට සමහරට යන්න වෙනවා ඇත්තටම. නෙට්වර්ක් එක මේන්ටේන් කරන්න බෑකප් ගන්න ඒ වගේ යන්න තියෙනවා. ඉතින් අර ක්ලවුඩ් බිස්නස් එක ටිකක් මම හිතන්නේ ගොඩක් ට්‍රෙන්ඩින් නා මොකද ඒ සිටුේෂන් එකත් එක්ක. ඉතින් අර ඒකෙන් තමයි ගොඩක් ළමයි සර්ටිෆිකේෂන් කරන්න පටන් ගත්තේ ක්ලවුඩ් පැත්ත. මොකද ගොඩක්කට අවබෝධයක් තිබ්බේ නැහැ ක්ලවුඩ් සොලියුෂන්ස් ගැන. ඉතින් ඒකෙන්ද ඒකෙන් එක හොඳක් වුණා ලංකාවේ ගොඩක් කට්ටිය ගොඩක් මේ ළමයි ක්ලවුඩ් සර්ටිෆිකේෂන්ස් කරන්න පටන් ගත්තා මේ සිටුේෂන් එක අහනවා. ඉතින් ඒක මම හිතන්නේ එයාට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද කවදා හරි එයාට තව ඉස්සරහට යන්න ගියාම එක වෙන්ඩර් සර්ටිෆිකේෂන් එකක් කරලා තිබ්බොත් එයාට වෙන ක්ලවුඩ් ප්‍රොවයිඩර් කෙනෙක් නම් ජොබ් එක දෙනවා. මොකද එයා දන්නවා මේ ක්ලවුඩ් පැත්තට එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් ටක් ගාලා අල්ල ගන්න ඕනේ. මොකද අර කාලෙත් එක්ක වෙනස් වෙන දේවල් මාර වටිනවා. මොකද අපි එක දෙයක් කරලා රයිට් මේ එක්සෑම් එක හොඳයි මේක දැන් කරාම ඔක්කොම ටික හරියට හිතන් ඉන්න නැතුව ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ දැන් මේ මොකද ලෝකෙ වෙන්නේ කියලා. මොනවද දේවල්ද මාරු යන්නේ ඉක්මනට වෙනස් වෙන්නේ මොනවද දේවල් ලෝකේ. ඒ දේවල් අපි හැඩ ගහෙන්න ඕනේ. හැඩ ගහන්න නැත්තම් ඔයාලට chances එන්නේ නැහැ. ඉතින් දැන් මේකේ මේ කොවිඩ් එකෙන් වෙච්ච එක හොඳ තමයි ඒ කියන්නේ නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලාට ඒගොල්ලෝ ක්ලවුඩ් පැත්ත ඉගෙන ගන්න පටන් ගත්තා. රෙගුලර් නොලෙජ් එක හරිය ගියා. ඉතින් කවදා හරි එයාට තව chances වැඩිපුර එයි. තවත් නොලෙජ් එක තියෙද්දි ඉස්සරහට. හරි. අපි මේ සාකච්ඡාව කරන්න කලින් මම පොඩ්ඩක් සර්ගේ LinkedIn ප්‍රොෆයිල් එක පැත්තේ ගියා. ඉතින් මම දැක්කා සර් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් බර ගාණක් සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි මට මේ ක්වොලිෆිකේෂන්ස් මොනවද සහ මේවායේ වෘත්තීය වටිනාකම ගැන නම් අවබෝධයක් නැහැ. මම මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ කෙනෙක් නෙවෙයි නිසා. ඉතින් සර්ට මේ ක්වොලිෆිකේෂන්ස් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඒ වගේම මේ වෙනකොට හොඳ පිළිගැනීමක් ට්‍රෙන්ඩ් එකක් තියෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් මොනවද? මේ දේවල් ගැන පැහැදිලි කරොත් මම හිතනවා ඒ ගැන මේ වැඩසටහන බලන නෙට්වර්කින් ෆීල්ඩ් එකේ අයටත් එක හොඳ රෙකමෙන්ඩේෂන් එකක් වේවි කියලා. කොහොමද මෙහෙමයි ක්වොලිෆිකේෂන් කියන දේදී මම එක්සෑම් ගැන මෙහෙමයි මම එක්සෑම් කරන්නේ ඇත්තටම මේ ගොඩක් ලාට මේ කියන්නේ මට ඒක වැදගත් වෙන්නේ ටයිටල් එක නෙමෙයි මට වැදගත් වෙන්නේ නොලෙජ් එක. මොකද අර ඒක කරන්න හේතුව අපි එක්සෑම් එක කරොත් තමයි අපිට යම් කිසි ටාස්ක් එකක් හැදින්නේ නේ. අර අපි මේක කරන්න ඕනේ එක්සෑම් එක කොහොමද පාස් වෙන්න ඕනේ මම මේ කාලය තුල මේ ටික ස්ටඩි කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට ටිකක් කර ටක් ගාලා දාගන්න පුළුවන්. ඒක නිසා තමයි මම එක්සෑම් කරන්නේ. මට මේ ආයි කියන්නේ ජොබ් එකක මට මොකද මම දැන් කොහොම ෆීල්ඩ් එකෙන් අයින් වෙලා දැන් මම ට්‍රේනින් විතරක් කරන්න හදලා. ඉතින් ඒත් මම කරන්නේ මොකද මම හරිය කැමති ඉගෙන ගන්න. මොකද කවදාවත් ඉගෙන ගන්න නවත්තන්නේ නැහැ කොහොමදවත්. මේක ඒ කියන්නේ මේවා නවතින පාටක් නැහැ මම කොහොමද ජීවත් වෙන තාක් කල් ඉගෙන ගන්න. ඒතකොට සර්ටිෆිකේෂන් කියන කරන්නේ අපි අර ඒක කරනකොට මට ටාගට් එකක් තියෙනවා. මට මේ එක්සෑම් එක කරන්න ඕනේ. දැන් ලබන මාසෙ මට එක්සෑම් තුනක් තියෙනවා. තව ටාගට් කරපුවා. ඒ වගේ මේ එහෙම කරා ප්ලෑන් එකක් හදාගෙන මම කරන් යද්දී අර මට මේ ටෙක්නොලොජිස් ගැන ටච් වෙනවා. ඒතකොට මට හරි කැමතියි සහ මම ඊළඟ කරන දේ තමයි මේක ළමෙක්ට ගන්නන්නේ කොහොමද? සහ ඒක කියන්නේ දැන් මම ඉගෙන ගන්න අමාරු වුණාට මට ඕනේ කොහොමද කියලා ඒක ඊට වඩා ලේසි කෙනෙක් කියා දෙන්න. ඒක වෙන්න ඕනේ. අපි ඊළඟ කෙනෙක්ට වෙන්න ඕනේ එයාට කොහෙන් හරි හම්බුච්ච නැත්නම් ලේසියෙන් පහසුවෙන් තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ගුරුවරයෙක්ට. ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව දෙන්න වටිනවා. ඉතින් සර්ටිෆිකේෂන් එක මම මෙහෙම කියන්නේ. මම හැම පැත්තම අවශ්‍ය සර්ටිෆිකේෂන් ගැන පොඩ්ඩක් කියන්න. නෙට්වර්කින් විතරක් හිතලා මනාවුවා. නෙට්වර්කින් ඉංජිනේර් කෙනෙක් විදියට වෙන මොකොත් නෙමෙයි. සිකියුරිටි පැත්තෙන් එහෙම ඕනේ නැහැ. නෙට්වර්කින් විතරක් නා. ඔයා at least මම රෙකමන්ඩ් කරනවා CCN එක කරගන්න කියලා. මොකද Cisco කියන වෙන්ඩර් ලෝකේ පිළිගත්ත වෙන්ඩර් කෙනෙක් ප්‍රොඩක්ට්ස් ගත්තෝ routers switches firewalls ලෝකෙන් භාවිතා කරනවා. ඉතින් ඒ සර්ටිෆිකේෂන්ස් ඕන කම්පැනි එක පිළිගන්නවා. ඔයගොල්ලන්ගේ ඉන්ටර්වියු ජොබ් ඉන්ටර්වියු එකේදී අනිවාර්යයෙන් ඒගොල්ලෝ අහන්න ඉඩ තියෙනවා CCN එක කරලා තියෙන්නේ කියලා අහන්න ඉඩ තියෙනවා. බොහෝ විට අහනවා. සමහරට ඒගොල්ලෝ කියන්නේ ජොබ් එකේ මේ රිස්පොන්සිබිලිටි දානකොටම යටින් දාලා රික්වයර්මන්ට් දානවා CCN එක ඕනෙමයි කියලා. එහෙම දානවා. නැත්නම් කිය CCN එක කරලා දීපොත් ඇඩ්වාන්ටේජ් එකක් කියලා. ඒ කියන්නේ අපිට ඒක වටිනවා. ඒකයි මම කිව්වේ ඔයගොල්ලෝ ඩිග්‍රියක් හරි මොකක් හරි එකක් කරලා තිබ්බොත් අන්න ඔයා තව පොඩ්ඩක් ඉස්සරහට ගියා. chance එකක් තියෙනවා. ඒකන්ද ඒ හොඳම දේ CCN එක කරගන්න. හැබැයි තව කෙනෙක් CCN එක කරලා තව පොඩ්ඩක් එහාට අඩියක් තියලා කියන්නේ CCMP level එකට. හැබැයි මම CCMP හැමෝටම කරන්න කියලා කියන්නේ නැහැ. ඇත්තටම CCMP Cisco certified network professional exams මම රෙකමන්ඩ් කරන්නේ ජොබ් එකට ගිහිල්ලා ටිකක් එක්ස්පීරියන්ස් එකක් එක්ක
ඒ router switches එක වැඩ කරලා ඒ ඊට පස්සේ අපි ඕන second job එකට යද්දී නැත්නම් ඉන්නකේම promotions ගන්න වගේ එකට යද්දී කරාට කමක් නැහැ. ඉතින් ඒ වගේ දැන් CCNP වගේ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කාලයක් ගිහලා full expert කෙනෙක් කියලා තවත් හොඳ level එකට යන්න ඕන නම් තවත් exam එකක් තමයි CCIE කියලා Cisco Certified Internet Expert කෙනෙක් exam එක. එහෙම යන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් ඒව exam cost එකක් කියලාගෙන යන්න. CCNA exam fee සාමාන්‍යයෙන් $300ක් වගේ යනවා. රුපියල් 65000ක් වගේ ලංකාවෙන් ගත්තොත් CCNP නම් exam දෙකක් කරන්න ඕන. ඒකේ සම්පූර්ණ වියදම ගත්තොත් 1,50,000ක් වගේ exam දෙකටම යනවා. මොකද exam දෙකම කරන්න ඕන CCNP qualified වෙන්න. CCIE වගේ ගත්තොත් 4,500ක් වගේ ඊට වඩා සමාන මුදලක් යන එක තියෙනවා. මොකද අපි ලංකාවේ ලැක්ස් නැහැ. අපි උන්නට කියලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි එච්චර ලොකුට ගන්න ඕනේ නැහැ මුලින්ම. ඉතින් ඔයගොල්ලෝ at least බලන්න CCNA එකක් කරගන්න. දෙවෙනි කාරණාව Linux පැත්ත. මොකද අර මම කලින් කිව්වේ එකයි networking එක්ක Linux අනිවාර්ය සම්බන්ධයි. ඔයා network එක router switches දාලා කරනවා වගේ network එක monitor කරන්නේ monitoring server එකක් දානවා කියනවා. ඒ monitoring server එක open source දාලා Linux use කරනවා වෙන්න පුළුවන්. එනවා ඒ පැත්ත දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් Linux පැත්තේ certifications කරගන්න එක එහෙනම් Linux පැත්තේ certifications කියලා දෙයක් නැහැ. නමුත් ඕන කරන්න පුළුවන්. මොකද ඒක open source අන්ට. එහෙම නැත්නම් RSCSA නැත්නම් RSCE වගේ කරන්න පුළුවන්. නැත්නම් Microsoft ලගේ servers පැත්ත කරන්නත් පුළුවන්. ඉතින් අර ගොඩක් තැන්වලදී අර open source use කරන හන්ද අපිට ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒ දේ අනිවාර්යයි. ඊළඟ කාරණාව cloud පැත්ත. මම කලින් කිව්වා cloud solutions ගත්තොත් විවිධාකාර vendors ලා ඉන්නවා. ඉතින් ඒක හැම එකම කරන්න ඕනේ නැහැ. වට ඕන නම් Azure cloud කරන්න පුළුවන්. Microsoft Azure AZ900 කියලා basic exam එකක් තියෙනවා. ඒක ඇත්තටම free ගන්නත් පුළුවන්. ඒක මම ගොඩක් කරලා මගේ videos වල මම සඳහන් කරලා තිබුණා. ඉතින් ඒකෙන් ඒක කරගන්න පුළුවන්. ඊට අමතරව AWS Amazon the architecture associate exam එක කරගන්න පුළුවන් ගොඩක් වටිනවා AWS පැත්තේ. ඒතර Google Cloud exam කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම එකම ඕනේ නැහැ. cloud එකක් හරි තෝරගෙන කරගත්තොත් ඔයගොල්ලන්ට cloud knowledge එක තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒකම දෙක important. ඊට අමතරව exam එක ගැන නොකියුවට Python පැත්ත important. මොකද Python පැත්ත important කියලා කියන මම කලින් කිව්වා network developer කෙනෙක් job එකට ගොඩක් එක important කියලා. මොකද අපි Linux පැත්තෙන් ගත්තොත් scripting පැත්ත කරද්දී script කියන්න ගියාම ඊට අමතරව automation පැත්ත ගත්තොත් networking වලදී automation වලදී අපි ඒ වගේ අපි network automate කරන්න ගියාම කොහොමද අපි command ලියාගන්නේ ඒ Python පැත්ත use කරන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් වලට ගොඩක් important. ඒක exam එකක් නොවුනට ඒ knowledge එක හදාගන්න පුළුවන් අපිට. මම හිතන්නේ දැන් ගොඩක් කාට මම හිතන්නේ ඉස්කෝල වල පාසල් වල මම හිතන්නේ Python ගැන teach කරනවා මම දන්න තරමින් සහ campus වලත් ගොඩක් කාට Python පැත්ත කරනවා. ඉතින් ඒක තව පොඩ්ඩක් ගැඹුරෙන් දාන්න හොඳයි. ඊට අමතරව cyber security පැත්තේ මම පොඩ්ඩක් කියන්න. මොකද අර කලිනුත් ගොඩක් කට්ටිය කැමති සහ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක් හන්දා. ඒකෙදී මම කියන්නේ cyber security පැත්තෙන් වා beginner කෙනෙක් නම් basic පැත්ත touch කරන කෙනෙක් නම් ඔයාලට තියෙන exams CompTIA security plus කියන certifications කරන්න පුළුවන්. හැබැයි මෙහෙමයි ඒකට වඩා මට තව recommend කරන්න පුළුවන් exams කීපයක් තියෙනවා දැන්. basic පැත්ත කියලා කියන්නේ cyber security පැත්ත ගත්තොත් එකක් කියන්න ඕනේ ඔයගොල්ලෝ degree එකක් විතරක් කරලා නිකන් ඉන්න බෑ field එකේදී. මොකද ethical hacking පැත්ත cyber security පැත්ත ඔය හැමදේම knowledge එකෙන් තමයි හැමදේම තීරණය වෙන්නේ. මොකද ලෝකේ ඉන්න ප්‍රධාන ජනප්‍රියම සහ ලෝකේ ඉන්න අපි කියන expert hackers ලා certifications නැහැ. ඒගොල්ලන් කිසිම certifications නැහැ. නමුත් ඒගොල්ලෝ ඕනට ඒකට expert. ඒ කියන්නේ ඒගොල්ලෝ exam කරලා මේකට ගියා නෙමෙයි. තමන්ගේ knowledge එක තමන් කොහොමද පාගත්තා එක්සෑම් කරන්න ගියේ නැහැ. නමුත් අපිට දෙකක් වෙනවා. මොකද අපි ජොබ් වලට ගිහිල්ලා අපි ප්‍රොෆෙෂනල් ලෙවල් එකට වැඩ කරගන්න ගියාම ඒගොල්ලෝ බලන සර්ටිෆිකේෂන්ස්. එකන් දෙක අනිවාර්යෙන් අපෙන් අහනවා. එකන් දෙක කරගන්න ඕනේ. ඒතර අපිට බිගිනර් කෙනෙක්ට CompTIA security class වගේ එකකට යන්න පුළුවන්. නැත්නම් ගොඩක් ලංකාවේ ජනප්‍රිය එක්සෑම් එකක් තමයි සාමාන්‍ය ඉන්ටර්මීඩියට් ලෙවල් එකේදී certified ethical hacker CEH කියන එක්සෑම් එක EC council කරන මම හිතන්නේ ඒකට ලක්ෂයට වඩා එහා මුදලක් විදන් වෙනවා. ඒ වගේ එක්සෑම් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා මේගොල්ලන්ගේ කවුද OpenShift security ලාගේ තියෙනවා මේ OSCP certification එක. OSCP ඒ certification කරගන්න පුළුවන්. ඊළඟ පස්සේ තව තියෙනවා e-learn කට්ටියගේ e-learn security කට්ටියගේ EJPT penetration test exam එක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැබැයි මෙහෙමයි. cyber security පැත්තෙන් ගත්තොත් certification එක පොඩ්ඩක් cost එක වැඩි. ඒක කියන්නත් ඕනේ මොකද වැඩි මුදලක් යනවා. මොකද ඒක අර ටිකක් demand එකත් එක්ක ඉන්නේ එක. certification එක ගන්න වැඩි. නමුත් ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ වියදම් කරන මුදල ඒක මම කලින් කිව්ව එක ලොකු වියදමක් වුණාට සමහරට ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන අනාගතයේදී ඒකන්ද පුළුවන් තරම් මොකද හැමෝටම සල්ලි නැහැනේ අම්මලා තාත්තා දෙන සල්ලිට අමතරව අපි ගොඩක් කරලා ජොබ් එක කරලා තමයි ගොඩක් සල්ලි වා ගන්න. ඉතින් මම කියන්නේ හැමෝටම එකයි
පොඩ්ඩක් අර මුල් අවුරුදු කීපෙදී පරිස්සම් වෙලා උදාල ඉතු කරගෙන පුළුවන් තරම් සර්ටිෆිකේෂන්ස් කරගන්න මොකද ඒක වැදගත් වෙනවා ඉස්සරහට යන්න ගියාම ඒවා කවදා හරි ඒවා එන්න ගියාම අපිට ඒවා දෙකම තිබුණා හම්බ වෙයි ඒවා මේ සර්ටිෆිකේට් එක්ක එතනට යන්න තමයි මාර්ගම තියෙන්නේ ඊට පස්සේ ඇඩ්වාන්ස් පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ ඕගොල්ලෝ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් end වට පුළුවන් ඕනනම් උදාහරණ ගත්තොත් certified penetration tester EC council එකේ තියෙන LPT master exam එක ඕනනම් කරන්න පුළුවන් ඊට අමතරව තව තියෙනවා CISSP කියලා exam එකක් certified information system security professional කියන exam එක කරන්න පුළුවන් හැබැයි ඒක මැනේජ්මන්ට් පැත්ත හැබැයි ඒ කියන්නේ ඔයගොල්ලෝ IT මැනේජර් කෙනෙක් වගේ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන්නේ කාලයක් යද්දි අනිවාර්ය වෙනවනේ එහෙම අවුරුදු 5ක් 6ක් යද්දි 10ක් විතර යද්දි ඔයගොල්ලෝ පොඩ්ඩක් A level එකට යන්න පුළුවන් අන්න එතනදී අර දැන් ඔයගොල්ලෝ නිකන් සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ net IT manager නැත්නම් network manager වගේ search කරලා බැලුවොත් මේ ලංකා job බැලුවොත් ගොඩක් ඔය banks වලින් වගේ එහෙම ගන්න ගියාම ඔය exam ටික ඉල්ලනවා. ඔය CISSP ඊළඟට මේගොල්ලන් තව ISACA ඒගොල්ලන්ගේ තියෙනවා CISM කියලා certified information security manager. තව තියෙනවා CISA කියලා certified information system auditor. අන්නේ exam ටික cost එක වැඩි. නමුත් ඒක හැබැයි ධර්ම කරන්න ඕනේ ඒක අර එක්ස්පීරියන්ස් එකක් එක්ක ඉන්න කට්ටිය මෙතන බලනවා ඒගොල්ලන්ට වැදගත් වෙනවා අර මැනේජර් ලෙවල් එකට යන්න ගියාම ඉතින් ඒ තත්ත්වයට ගියාම ඉතින් ඔයගොල්ලන්ගේ සැලරිත් හොඳයි ඒකේ ෆැසිලිටිස් ඒවත් හොඳයි ඉතින් ඔයගොල්ලන්ට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. ඔව් එතකොට සර් නෙට්වර්කින් ෆීල්ඩ් එකේ ඉදිරියට යන කෙනෙකුට මුණ දෙන්න වෙන ලොකුම අභියෝග මොනවද? ඔව් ලොකුම අභියෝගය තමයි අපි එකතන අපි කියන්නේ එකතන පල්ලෙන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ අලුත්ම ටෙක්නොලොජිස් හොයන්න ඕනේ. දැන් මේක තමයි ගොඩක් කට්ටියට මිස් වෙන තැන. ඒ කියන්නේ අපි ජොබ් එක කරන් ඉන්නවා. ලෝකෙ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. මේක එක දෙයක් ඒක. ලෝකෙ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. අපි ජොබ් එක හොඳට කරනවා යා. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන දේවල් හොයන්නේ නැහැ. දැන් වෙන දේවල් හොයන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපිට අවබෝධයක් තියෙනවා ලෝක දැන් මොකද වෙන්නේ කියලා. දැන් මම වචන ටිකක් කියන්නම්. මේව ගැන ඔයගොල්ලෝ අහලත් නැත්නම් දැන් තමයි නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් මේව ගැන අහලත් නැත්නම් ඒක නලාට මේක ටච් වෙලාම නැහැ. ඕකේ. අපි ගත්තොත් මෙහෙම ගත්තොත් එහෙම අපි නිකන් වචන ටිකක් මම කියාගෙන ගියොත් Wi-Fi 6 එතකොට SD WAN SDN එතකොට Ansible chip puppet ඊළඟට JSON පැත්ත කොහොමද අපි ඔටෝමේට් කරන්නේ කොහොමද ඒක කතන්දරේ ඊට පස්සේ LISP VXLAN එතකොට දැන් ඔය අපි VLAN අහලා තියෙන ගොඩක් කට නෙට් ෆීල්ඩ් ඉන්න අය නමුත් VXLAN LISP ඉතින් ඒ වගේ මොකද වෙන්නේ අන්න ඒ වගේ අපි අලුත් ටෙක්නොලොජිස් පැත්ත ඒ පැත්ත ගැන අවබෝධයක් නැත්තම් ඒ කියන්නේ තාම ඔයා ටිකට හුරු වෙලා නැහැ කියන එක. ඒතකොට අපි ඒක අඳුර ගන්න ඕනේ. ඉතින් ඒක අඳුර ගන්නවා කියලා කියන්නේ ඒක නිකන් අඳුර ගන්න බෑ. ඔයා පොඩ්ඩක් ඔය නෙට්වර්ක් ඒ කියන්නේ IT සම්බන්ධ ෆෝරම්ස් කියවන්න ඕනේ. ලෝකයේ තියෙන ගොඩක්ම ටෙක්නිකල් නිවුස් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ පැත්ත පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් අපි දැන් 5G වලට යන්නේ ඉන්නේ. ඒතර 5G කියන නොලෙජ් එක හොඳටම තියෙනවා. දැන් ලංකාවේ අපි ඉලෙක්ට්‍රොනික and ටෙලිකමියුනිකේෂන් ඩිග්‍රියක් කරලා ළමයි කැම්පස් එකකින් ඩිග්‍රියක් කරන් ඉද්දී එයා 5G ගැන හරියට දන්නේ නැත්නම් තේරුම් ගන්න. මොකද ලංකාවේ ප්‍රොජෙක්ට් යනවා. ඒතකොට මේ ප්‍රොජෙක්ට් වල ගන්න ගියාම ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට්. එක පොයින්ට් එකක් මම කිව්වා. ඊළඟට ඔයා ISP කෙනෙක් ගාව ජොබ් එකට යනවා නම් ඔයා MPLS කියන දේ අහලා නැත්නම් ඒක වගේ ලොකු මේකක් කරද්දා. ඒතකොට MPLS දැන් අයින් වෙලා ලෝකෙ දැන් ගිහින් තියෙන SD-WAN වලට. ඒතකොට ලංකාවේ දැන් ටික ටික තන යන්න ඉන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ ඒ එක්ක පරණ එක හරි අලුත් එක හරි අපි අහලා තියෙනවා. ඒතකොට නෙට්වර්ක් ඉන්ජිනියරින්ගේ මම නම් දක්වන ලොකුම චැලෙන්ජ් එක තමයි up to date. ඒ කියන්නේ සම්පූර්ණ අපි අප්ඩේට් වෙන්න ඕනි. මොකද එක උදාහරණයක් මම කියන්නම්. අපි මම දැන් නෙට්වර්ක් ෆීල්ඩ් ජොයින් වෙtti ඒ අවුරුදු වල අපි කමාන්ඩ් ලයින් එකෙන් තමයි අපි කමාන්ඩ් එහෙම ටයිප් කරන්නේ. කමාන්ඩ් ලයින් අපි ඔක්කොම වැඩ කරන්නේ. නමුත් අපි කාලයක් ගියා දැන් අපි මාරු වුණා GUI එකට. graphical interface එකට. එතකොට අනාගතයේදී කමාන්ඩ් ලයින් කියන දේ අපි යූස් කරන්නේ නැති වෙනවා. කාලයක් යද්දී. දැන් තමත් එක වේගින් යනවා. ඒ කියන්නේ අපි ඔටෝමේෂන් වලට යන්න යනවා. ඒක ඔටෝමේෂන් වලට යන්න යනකොට ඒක තව ප්‍රශ්නයක් වෙනවා මම හැවලෙන් කියන්නේ තමයි ඒ යද්දී ඒ තමයි ඊළඟ ටාස්ක් එක ඔයගොල්ලන්ගේ යද්දී නෙට්වර්ක් ඉන්ජිනියර් කියන්නේ ඉන්ජිනියර්ස්ලාගේ ජොබ්ස් ටිකක් අඩු වෙන්නත් පුළුවන්. මොකද අපි රවුටර්ස් අපි හිතමුකෝ යම්කිසි කම්පැනි එකක රවුටර්ස් 20ක් 30ක් මැනේජ් කරන නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා 5 දෙනෙක් ගන්නවා නම් අපි ඔටෝමේෂන් වලට ගියොත් එහෙම මට 5 දෙනෙක් ඕනේ මට දෙන්නෙක් කියලා. මොකද අපි දෙන්නෙක් ගන්න එක්කෙනෙක් හරි හදිසි ෆේල් වුණොත් අර ගන්න උනේ නැද්ද? දෙන්නෙක් ඇති මට. මොකද අර ඒතර අපි අර දෙන සැලරි එක සෑහෙන ඉතුරුනා අපිට දෙන්න කී කම්පැනිට මම කියන්නේ. ඒතර එහෙම වෙන්න හේතුව අර ඔටෝමේෂන් වලට යද්දී ඔයගොල්ලන්ට නෙට්වර්ක් එක ඔටෝමේට් කරගන්නේ කොහොමද? ඒක න අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒක දන්න කෙනාට ජොබ් එක ඉතුරු වෙනවා. දැන් ඔයා නෙට්වර්ක් ඔටෝමේෂන් කියන දේ ගැන ඔයා ස්ටඩි කරලත් නැත්නම් ඔයා අහලත් නැත්නම් ඔයා ඒ කාලේ සිලබස් එක තිබ්බෙත් නැත්නම් අනිවාර්යෙන් එහෙමනේ. දැන් අපි ජොබ් එකේ ඉන්න අයට මේ දන්නේ.
දැන් අපි මොනවා හරි වෙන්ඩර් සර්ටිෆිකේෂන් කරන අයට මේක අහු වෙනවා. ඒ සිලබස් අප්ඩේට් කරනවා ලාස්ට් ඉයර් එකේ. ඒතකොට දැන් ඉන්න අයට මේක අහු වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ දැන් එක්සෑම් එකක් කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නේ නැත්තම් අන්න යාට ප්‍රශ්නයක් එනවා. ඔටෝමේෂන් වලට යන්න ගියාම යාට ලොකු knowledge එකක් කන්ට්‍රෝලර්ස් ගැන Cisco DNA centers ගැන අවබෝධයක් නැතිකම. ඒක හන්ද ඒක දැනන් ඉන්න ඕනේ තැනට යන්න. ඉතින් මම දකින්නේ ඒකයි. යාට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි අපි හැම වෙලේම අප්ඩේට් වෙන්න ඕන කියන එක. තනියෙන් කරගන්න පුළුවන්. ඔව් එතකොට සර්ට මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකට එන්න කලින් මොනවා හරි දෙයක් දැනගෙන හිටියානම් හොඳයි කියලා හිතලා තියෙනවද? එක්කෝ මම කියන්නේ එක්කෝ සර් හිතනවා මම මේක කලින් දැනගෙන හිටියානම් මම නෙට්වර්කින් ෆීල්ඩ් එකට එන්නේ නැහැ. එහෙම නැත්නම් සර් හිතනවා මම මේක කලින් දැනගෙන හිටියානම් මට ආරම්භයේදීම ටක් ගාලා මීට් කියන්නේ සෑහෙන ලෙවල් එකකට යන්න පුළුවන්කම තිබුණා. ඒ වගේ මොන හරි දෙයක් හිතලා තියෙනවද? මම හිතන්නේ ඒක ලොකු උදව්වක් වෙයි දැන් ඉදිරියට මේ ගමන යන අයට. නෝ මෙහෙමයි මට මගේ ෆීල්ඩ් එකේ නම් මට ඇත්තටම දුකක් නැහැ. මොකද මම කරන්න දුන්න ටික හරි කාලේ කරගත්තා. මේ ඒක නිසා මට ඇත්තටම 200 සතුටු වෙන්න පුළුවන් මං ගැන අවංකවම. මොකද මම තාමත් සතුටු වෙනවා මම සිවිල් වගේ මෙකැනිකල් වගේ මොකක් හරි වෙනම ෆීල්ඩ් එකකට නැතික් ගැන. මොකද මම ඉලෙක්ට්‍රොනික IT පැත්තට මට හම්බුනේ නැතුණත් මම ඉලෙක්ට්‍රොනික ටෙලිකොම් පැත්තට ටෙලිකොම් පැත්තෙන් තමයි ආයි පාරක් මම නෙට්වර්ක් පැත්තට හැරුණා. ඉතින් ඒක හන්ද මම ඒක සතුටු වෙනවා. ඉතින් අර මෙහෙමයි අපිට දැන් ඔය අර මම ඕගොල්ලෝ පොඩි ඉඟියක් දුන්නේ කලින් මේකයි මේ දේ කරලා තිබ්බනම් හොඳයි කියලා මම අර කලින් කිව්ව එකයි මේ දේ කරලා තිබ්බනම් හොඳයි කියලා ඔයගොල්ලන්ට හිතෙනවා අර ජොබ් එකේ අවුරුදු 5ක් 6ක් නිකම්ම ජොබ් එක විතරක් කරගෙන නිකම්ම හිටියොත් ඔයාලට හිතේ කවදා හරි ගිහිල්ලා මොකද මම එහෙම හිතච්ච ළමයි මාත් කතා කරලා තියෙනවා ඒ කියන්නේ අවුරුදු 40 45 වෙන මේ රේන්ජ් එක අයත් එක්සෑම්ස් කරන්න ආවම ඒගොල්ලෝ කියන දේ නැත්නම් අපරාධද ඒ කාලේ කරගත්තේ නැහැ දැන් තමයි හිතන්නේ ඒක මේ කියලා ඒ කියන්නේ ඒ පස්තැවිලි ඇති වෙන්නේ ඒකයි මම කිව්වේ ඔයගොල්ලෝ අර මම කලින් කිව්වේ ඒකයි තාම පරක්කු නැහැ. දැන් මේක වීඩියෝ එක බලන කෙනෙක් වුණා මම කියන්නේ ඔයගොල්ලෝ ඒ ෆීල්ඩ් එකේ ඉන්නවනම් හරි අදම පටන් ගන්න කියලා මම කියන්නේ මම ගොඩක් වෙන මොටිවේට් කරන මම හරි කැමති මිනිස්සෙක්. මොකද එහෙම කරගත්ත ළමයි ඉන්න හන්ද. ඒ කියන්නේ එහෙම මොටිවේට් කරලා කියලාම එතන වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒක කරගෙන කොහොම හරි මට කතා කරන්න ඕනේ ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් මම හරි සතුටුයි සම්බන්ධයෙන්. ඉතින් මම කියන්නේ ඒකයි දැන් හරි පටන් ගන්න කියන්නේ ඒක නැත්නම් ඔයගොල්ලෝ කවදාද ගිහිල්ලා දුක් වෙන්නනවා. මේකත් එක විශේෂයෙන් මේ රටේ තියෙන තත්ත්වයක් එකක් කියන්න ඕනේ මොකද අනාගතයේදී අපි දන්නේ මොනවද තත්ත්වෙට මේ යයිද කොහොම වෙයිද කියලා කියන්න බෑ. ඉතින් Tamanට ඉතුරු knowledge එක විතරයි ඇත්ත කතාව ගත්තොත්. Tamanගේ job එක නැති වෙන්න පුළුවන්, job එකේ salary අඩු වෙන්න පුළුවන්, salary කපන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් හරි වෙනොත් Tamanට එක්කෝ වෙන තැනකට යන්න හරි මොකක් හරි යන්න Tamanට ඉතුරු වෙන knowledge එක විතරයි Tamanගේ ඔළුවේ. ඒක නැති කරන්න කාටවත් බෑනේ. knowledge එක අනිවාර්යෙන් ඔළුවේ තියෙනවා. මේ knowledge එක ගන්න එක ඉක්මනට කරන්න. දැන් පස්තු වෙන කියන්නේ තරක් වෙන දලාවක් නැහැ. ඉතින් එහෙම ඉතුනොත් ඔයගලන්ට කවදා හරි ප්‍රශ්නයක් ඉන්නේ. ඉතින් මට එහෙම මගේ අත්දැකීම් ගත්තොත් මට එහෙම මම මෙතෙන්ට ආපු කියන හතුරු වෙනවා. මොකද මේ මට එහෙම මේක නොකර ඉන්න තිබ්බා මෙහෙම කියලා එහෙම දෙයක් හිතලම නැහැ ඇත්තටම. මට සමහර සර්ටිෆිකේෂන් හිතලා තියෙනවා කලින් කරගත්තා හොඳයි කියලා. ඒකත් මේ මගේ ජොබ් එකට සම්බන්ධයක් නෙවෙයි. අර මට ඒක කලින් ඉගෙන ගන්න ආසාවක් තිබුණා. ඒ කලින් අහගත්තා නම් හොඳයි හිතච්ච අවස්ථාවක් තියෙනවා. ඒ අරෙන්ද ඉතින් විශේෂ දෙයක් නෑ. එතකොට අප්‍රමාදීව වැඩ කරන්න කියලා මට ඔක කියද්දී සර්ගේ මේ පරණ ටිකක් ප්‍රසිද්ධ විහිළුවක් මතක් වුණා නෙට්වර්කින් කරන අය අපාය යන්නේ නැහැ කියලා. මතකද? මේ හැමතිස්සෙම කොහේ හරි සර්වර් එකකට පින් කරගෙන ඉන්නේ නෙට්වර්කින් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා. ඒක නිසා ඉතින් ඒකත් එක්ක සර්ගේ මම අහන්න කැමති මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ ඒ සම්බන්ධයෙන් සර් වැඩිපුරම මේ සර්ගේ ෆීල්ඩ් එකේ වැඩිපුරම සර් ආදරය කරන සර් ගොඩක්ම ආස කරන දේ මොකද්ද? මම වැඩිපුර කැමති දේ තමයි නෙට්වර්කින් කියලා කියන්නේ හැම පැත්තම සම්බන්ධයි. IT පැත්ත, software කියන්නේ හැම දේම සම්බන්ධයි. මම කලින් කිව්ව cyber security හැම පැත්තම. ඒ කියන්නේ මාර පරාසයක් තියෙනවා ඉගෙන ගන්න මේකේ. ඉතින් මම කැමතිම දේ තමයි ඉගෙන ගැනීම. ඒක තමයි මගේ මූලික දේ. මම ෆලෝ කරන්නේ යම්කිසි කෙනෙක්ගේ රූල් එකක් තමයි. ඒක මගේ LinkedIn profile එකේ මම cover page දාගෙන ඉන්නේ ඒක. ඒ තමයි මම exams කරන Cisco ඒ company හිටපු කලින් හිටපු CEO කවුද ජෝන් චේම්බර් එයා එකවරක් කිව්වා there are two equalizers in life the internet and education මගේ බැලන්ස් එකත් ඒක තමයි කියන්නේ මම විශ්වාස කරන දේ තමයි ඒ කතාව හරියටම හරි මගේ තියෙන්නේ internet and education ඒතර අපි අන්තර්ජාලයත් එක්ක ඉන්නවා ඒ වගේම ඉගෙන ගන්නත් ඕන දැන් සමහර කට්ටිය internet එකේ ඉන්නවා education පැත්ත අතාරිනවා සමහර කට්ටිය education පැත්ත කරනවා internet එකේ නැහැ එහෙම බෑ මේ දෙකම එකට බැලන්ස් වෙනවා. මොකද මේකේ මම මේ නෙට්වර්ක් අදාළද දන්නේ මේක software හැමෝටම අදාළයි. software engineering කියන අයටත් network engineering කරන කට්ටිය cyber security පැත්තෙන් ගියත් කොහොම ගියත් ඔයගලන්ට education and internet කියන දේ අනිවාර්යෙන් වැදගත් දෙයක්.
එතකොට අපි ඉන්ටර්නෙට් එක කියලා කියන අදහස් කරන්නේ අඩු ගන්න නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් නම් දැනගෙන ඉන්න ඕනේ ඉන්ටර්නෙට් එක හැදෙන්නේ කොහොමද කියලා. අත කතා ගත්තොත්. ඒකයි මම හැවලෙන් try කරන්න පුළුවන් තරම් knowledge එක දෙන්න මම අර විතර වෙනම වීඩියෝ සීරීස් එකක් කරේ එකයි. මොකද මේ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන මුලින්ම අවබෝධයක් තියෙන්න ඕනේ ලෝකෙ මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න කලින්. ඒකනම් මුලින් අපි ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ලංකාවේ ඉන්ටර්නෙට් ලෝකෙ කොහොමද වෙන්නේ ලෝකෙ ඉන්ටර්නෙට් අපිට කොහොමද ගෙදරට එන්නේ කොහොමද ඉතින් නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ නෙට්වර්ක් විතරක් බලන එක නෙමෙයි අනුන්ගේ නෙට්වර්ක් වැඩ කරන්නේ කොහොමද වෙන සම්බන්ධය ඇති වෙන්නේ ඉතින් මමත් ආසම දේ යන්නේ ඒකයි මේක ඉගෙනන දේවල් තාම සීමාවක් කියලා දැක් කියන්න බෑ මම හිතන්නේ මම තව සෑහෙන ප්‍රමාණයක් මටත් තියෙන ස්ටඩි කරන්න ඒක ඉවරක් වෙන්නේ නැහැ ඉතින් ඒකන්ට ඕගොල්ලන්ටත් මේක මම හිතන්නේ සීමාවක් තියෙයි කියලා ඉගෙන ගන්න ගියාම ඉතින් හැබැයි වෙලාව ගොඩක් ඉම්පෝටන්ට් දැන් මම කියන දේවල් හැමෝට කරන්න ඇත්තටම බෑ ඒක මම පිළිගන්නවා මොකද දැන් මම මට ට්‍රේනින් කරන හන්ද මට සාමාන්‍යයෙන් මට ෆ්‍රී ටයිම් එකක් එනවා ඉන්න පුළුවන් නම් සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට ඩේලි ජොබ් එක කරද්දී යාට සාමාන්‍යයෙන් ටිකක් කර ස්ටඩි කරන වෙලාව මදි වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන පොඩි වෙලාවක් හරි කොහොම හරි මහන්සි වෙලා Tamanට අලුත් දේවල් ස්ටඩි කරන්න පුළුවන් නම් මාර වටිනවා. මොකද ඒක ස්ටඩි කරනවා කියලා කියන්නේ ඒක Tamanට සම්බන්ධ වෙන අවස්ථාවක් මම නම් කියන්නේ කොහෙදරි හම්බ වෙනවම තමයි ජීවිතේ. ඒක නෝගොල්ලෝ අදාළ නැති දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නකො මම කියන්නේ. අපි මොන හරි දෙයක් මට සම්බන්ධ නැහැ ඒක. දැන් අපි හිතමු උදාහරණයක් ගත්තොත් මම නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක්. මට අදාළ නැහැ. අපි හිතමුකෝ මොකක් හරි software එක අපි හිතමුකෝ එයා software එකක් එයා develop කරලා ඒක test කරලා ඒ දේවල් මට ඇත්තටම වැදගත් නැහැ. හැබැයි මම software engineer කෙනෙක් එක්ක ඒ දේවල් අහගෙන හරි කතා කරලා හරි මොකද වෙන්නේ කියලා කොහොමද මේක ඩිවෙලොප් කරන්නේ කොහොමද ටෙස්ට් කරන්නේ කොහොමද ඒගොල්ලෝ ඩිබග් කරන්නේ අන්න මම ඒ ඔක්කොම පොඩ්ඩක් එයත් එක්ක හිටියොත් එහෙම ඒ නොලෙජ් එක කවදා හරි මට ඉම්පෝටන්ට් වෙනවා කවදා හරි කොහේද මට ඒක සම්බන්ධ ජීවිත සම්බන්ධ අවස්ථාවක් එනවම තමයි අනිවාර්යෙන්ම දැන් software engineer කෙනෙක්ට කොහෙද කවදා හරි නෙට්වර්ක් එක ඕනේ නෝ ඇයි එයාට කොහෙන් හරි වැඩක් කරගන්න ගියාම සර්වර් එක IP එකක් අනම්මනම් කියන්නේ දැන් IP කියන්නේ දන්නේ නැහැ එයා සමහරට එයා සබ්නෙටින් යන අවබෝධයක් නැහැ එයාට පබ්ලික් IP එක ප්‍රයිවට් IP එකක් කියන දෙකේ ලොකු අදහසක් සමහර නැති වෙන්න පුළුවන්. සර්වර් එකක් දාගන්න එයාට තේරෙන්නේ නැහැ. ඉන්නස් පැත්ත කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා එයාට සමහර තේරෙන්නේ නැහැ. ඒක අන්නේ වගේ දේවල් වලදී එයාට පොඩ්ඩක් අර නෙට්වර්කින් පැත්තට පොඩ්ඩක් ටච් වෙන්න වෙනවා. ඒක මම කියන්නේ අපි Tamanටම අදාළ දේවල් තරම් නෙමෙයි හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඒක මම දකින දේ. ඔව්. එතකොට සර් මේ මම ඊළඟට අහන්න යන ප්‍රශ්නේ මේ සාකච්ඡාවෙන් පිට දෙයක්. සාමාන්‍ය මගේ channel එකත් එක්ක හිටපු සහ මගේ Facebook page එකත් එක්ක දිගටම හිටපු හැමෝම වගේ දන්න දෙයක් තමයි මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ව විවේචනය කරන්නේ නැහැ. හැබැයි මම අද වෙනකන් කවුරු හරි කෙනෙක් විවේචනය කරලා තියෙනවා නම් ඒ විවේචනය කරලා තියෙන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඉතින් මම සර්ගෙන් සර් මේ සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක් නිසා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලටත් ලෙක්චර්ස් දීපු කෙනෙක් නිසා මම සර්ගේ මේ ප්‍රශ්නේ අහන්න හිතුවා. ඉතින් ලංකාවේ ඉන්ටර්නෙට් සර්විස් එක ගැන සර් මොකද හිතන්නේ? එතකොට ලංකාව කියන්නේ මගේ මම හිතන විදිහට ලංකාව කියන්නේ හරිම පොඩි රටක්නේ. ඉතින් ඒ වගේම ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්නවා මේ පොඩි භූමි ප්‍රමාණයට. හැබැයි ඒ කිසිම කෙනෙකුට තාමත් මේ අර පොඩි දූපත සම්පූර්ණයෙන් කවර් කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව මේක මම දකින විදිහට ලොකු පසුබෑමක්. ඉතින් සර් හිතන්නේ ඇයි ටෙක්නිකලි අපේ ISP ලා තාමත් මේ වගේ ෆේලියර් එකක ඉන්නේ? ඒ වගේම තාක්ෂණික පහසුකම් වල අඩුවක්ද? එහෙම නැත්නම් අපේ රටේ ටෙලිකමියුනිකේෂන් නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලාගේ දුර්වලතාවයක්ද? මේ ගැන සර්ගේ අදහස මොකද්ද? ඔව් ඒක ටිකක් කරම අමාරු දාන ප්‍රශ්නයක්. මේ එන්නේමයි මම කවුරුද මත මම මුලින් කියලා ඉන්න. මමත් ලංකාවේ නෙට්වර්ක් ගැන ඇත්තටම සතුටුදායක මට්ටමක් නැහැ. ඒක පිළිගන්න එක අපි හැමෝම දන්න දෙයක් කියලා. මොකද අපිට වැඩක් කරගන්න ගියාම ඉන්ටර්නෙට් එක මාර වැදගත්. දැන් මම දැන් කිව්ව දේවල් ඔක්කොම තියෙන ඉන්ටර්නෙට් එක උඩනේ. ඒකන්ද ඒක හරියට නැත්නම් ඇත්තට අපිට කරන්න බෑ නේද? ඉගෙන ගන්නත් බෑ, වැඩක් කරගන්න බෑ, ට්‍රේනින් කරගන්න බෑ, ඔක්කොම බලපානවා. ඉතින් ඇත්තට මම පිළිගන්න හැම ප්‍රශ්නයක් තියෙනවා. මම මුලින් මේක ඇති උනේ මොකද කියලා මම පොඩ්ඩක් කියන්න මගේ මගේ පෞද්ගලික මතයක්. ඒක Tamanට කෙනෙක්ට එකක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම මෙහෙම දෙයක් දකින්නවා. දැන් මම ගත්තොත් මම ඩයල්-අප් යූස් කරපු කාලේ ඉඳලා ඉන්ටර්නෙට් එක හිටපු කෙනෙක්. ඒතර මම ඉස්කෝලේ කාලේ ඉඳන් ඩයල්-අප් සර්කිට් ඊට පස්සේ ADSL ඊට පස්සේ 3G 4G ඔය අපි ආවන කාලෙන් කාට ටික නොලෙජ්. එතකොට එහෙම ඉන්නකොට මම හිතනවා ඔයාලට යම්කිසි අදහසක් ඇති මුල්ම කාලේ අපි ගන්න කෝල් එකට පවා අපි සර්ච් පාටින් අපි ගන්න මොබයිල් ෆෝන් එකෙන් ගන්න කෝල් එකට සල්ලි කැපුණා රුපියල් 14ක් 15ක් විතර. අපිට මතකයි කාලේ ඒ දවස්වල සහ ඉන්කමින් වලටත් ගාණක් කැපුණා.
එහෙම කාලයක් තිබ්බා. එතකොට ඒ කාලේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලංකාවේ ගොඩක් හිටියේ නැහැ. හිටියේ පොඩ්ඩයි. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක වැඩි. අත කතා ගත්තොත්. මොකද අර කීප දෙනා ඉන්නේ ඒගොල්ලන් තනි ඒකාධිකාරී කියන්නේ කොහොමද එක්කෙනෙක්ව දෙන්නෙක් වගේ තමයි හිටියේ. ඉතින් ඒගොල්ලන්ට අර සම්පූර්ණ සර්විස් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒකන්ද එන ප්‍රොෆිට් එක වැඩි. ඒතකොට ඒක අපට වාසි. අපට වාසි කියලා අපෙන් charge කරන ගණන් ඒ අපිට කියන ගණන් දෙන්න වෙනවා. හැබැයි ඒකේ එක පැත්තක් තියෙනවා. දැන් අපේ පැත්තේ මම කිව්වේ තව පැත්තක් තියෙනවා. දැන් එහෙම ප්‍රොෆිට් එක වැඩි වෙනකොට කම්පැනි එකට ඒගොල්ලෝ අලුත් ටෙක්නොලොජිස් ගේනවා. හිතන්නේ දෙපාරක් කියලා. මොකද ඒගොල්ලන්ට සල්ලි තියෙනවා හොඳට. ඒගොල්ලන්ට දෙයක් ටෙස්ට් කරන්න රිස්ක් එකක් ගන්න බයක් නැහැ. ඒක තමයි මොකද දේ. රිස්ක් එකක් ගන්න බයක් නැහැ. ඒගොල්ලෝ අලුත් ටෙක්නොලොජිස් ලංකාවට ගේනවා. එහෙම ආවා ඇත්තම කතා ගත්තොත්. එතකොට කාලයක් යද්දී සර්විස් ප්‍රොවයිඩර්ස් එන්නේ වැඩි වුණා. දැන් බිස්නස් එක වැඩි වුණා. ඒක නිකන් අර ලංකාවේ අපි දැන් කොහෙද දන්නේ කර මේ බ්ලොග් වල වැඩපොලක් දාගත්තොත් ඒකේ බිස්නස් හොඳයි නම් වටේ කට්ටිය පටන් ගන්න මේ බ්ලොග් වල වැඩපොල දාන්න පටන් ගන්නවානේ. ඒ වෙන කවුරුත් වෙන දෙයක් හදන්නේ නැහැ. ඒකම කරනවා. එතකොට අපෙත් උනේ අර සර්විස් ප්‍රොවයිඩර්ස් ගොඩක් ආවා. දැන් තරගෙ වැඩි වුණා. දැන් මොකද උනේ? එන්නේ අර මිල අඩු කරා දැන්. කෝල් එක ගාන අඩු වුණා, SMS ගාන අඩු වුණා, කට්ටියක් ආව ෆ්‍රී දෙනවා කියලා කට්ටියක් ආව. ඒ වගේ අර කාලෙන් කාලේ දැන් ටික ටික බිස්නස් එක වැඩි වෙලා දැන් ඔන්න ISP ලගේ ඉන්කම් එක අඩු වුණා. ඉන්කම් එක අඩු කියන ඉන්කම් එක අඩු වුණා නේ මම කියන්නේ නෑ උත්තර. කරින්ට වඩා අඩු වුණා. ඒකයි මම කියන්නේ. තරගෙ වැඩි. දැන් කට්ටිය බලන් සර්වයිව් වෙන්නේ කොහොමද කියලා. එතකොට අන්න දැන් මේගොල්ලන්ට එන ඔලුවට දෙයක් රයිට් නා අපි අලුත් ඒවට රිස්ක් එකක් ගන්න එකපාරට අමාරුයි. ඒ කියන්නේ දෙයක් කරන්න කලින් හිතනවා දෙපාර තුන්පාර. දැන් මොකද අපි දැන් ඉන්නේ බිස්නස් එක ලෙවල් එකේ ඉන්නේ. තරගයක් හැමෝටම දැන් ඒ තරගින් ජය ගන්න නම් මොනවද දෙයක් අපි දැන් ගේන්න ඕනේ බව ඇත්ත. නමුත් ඒකට ලොකු ගාණක් විඳන් කරන්න අමාරුයි. මම මේ උදාහරණයක් කියන්නම්. දැන් අපි සිස්කෝ රවුටර් එකක් ගත්තොත් සමහර රවුටර්ස් ලංකාවට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රවුටර්ස් ගේන්න බෑ. තේරුමක් නැහැ නේද දාලා. මොකද ප්‍රයිස් එක වැඩි. ලොකු ප්‍රයිස් එකක් යනවා. ඒ රටවල් ඉතින් ඇමරිකා රටවල ඒවා තියෙනවා. නෙට්වර්ක් එක මෙහෙම ගේන්න බෑ. ඒක තේරුමක් නැහැ කියලා ලෙච්ච ලොකු දෙමක් කරලා තේරුමක් නැහැ. ඒතර අපි වෙන වෙන්ඩර්ස්ලාට යන්න බලනවා ලෝ ප්‍රයිස් වලට. එතකොට දැන් ඔන්න මේ ප්‍රශ්නේ මතුවුණා දැන්. දැන් කට්ටිය බලනවා කොහොම හරි කරලා බිස්නස් එක අරන් යන්නේ. එතකොට තමයි ප්‍රශ්නේ මතුවුනේ. ඔය කිව් ප්‍රශ්නේ. එතකොට මේ දැන් ලංකාවේ මේ දවස්වල තියෙන ප්‍රශ්න තමයි දැන් ඔය අපිට ජොබ් වෙන අනම්මන ප්‍රශ්න තියෙන්නේ බෑක්බෝන් වල තියෙන ට්‍රැෆික් එක හිට්ටන එක. බෑක්බෝන් හිට්ටනවා. ඒ කියන්නේ අපි අර කට්ටිය ගෙවල් වල ගියාම මේ අර ISP ලා හිතමු නැති පැති වල ට්‍රැෆික් හිට් වෙන්න ගත්තා. ඒතර අපි ගම් වලට ගියාම ගම් වල සමහරට ඒගොල්ලෝ ප්ලෑන් කරලා තිබ්බ ලින්ක් එක නෙමෙයි දැන් ඕනෙන් දැන් ඒක ඩබල් කරන්න වෙන සමහර අවස්ථාවල. කට්ටිය ගෙදර ගිහින්. එතකොට දැන් ඒ වගේ දෙයක සහ අනිත් එක වැඩිපුර ට්‍රැෆික් යන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ වගේ Zoom classes යනවා ඊළඟට Microsoft Teams classes යනවා ඊළඟට meeting යන office වල meeting යනවා ගොඩක් ඒවා online යන්නේ. ඉතින් ඒක වීඩියෝ ට්‍රැෆික් තමයි යන්නේ. දැන් ඉතින් ට්‍රැෆික් උත් එන්නේ වැඩි. එතකොට දැන් එහෙම වුණාම ISP ලාට සමාවක් දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ backbone එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඒගොල්ලෝ අප්ග්‍රේඩ් කරනවා නෑ කියන්නේ තුනේ අප්ඩේට් කරනවා. නමුත් ඒක අර හිතපු නැති දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කලින් plan කරලා තිබුණේ නැහැ. මෙහෙම යයි කියන්නේ තමයි කියන්නේ මම කියන්නේ. අපි එහෙම දෙයකට plan වෙනව නැහැ. එතකොට ඊළඟ ප්‍රශ්න තමයි ලංකාව ගත්තොත් ටෙක්නොලොජිස් මේ මතිකමක් තියෙනවා. අතට කතාව ගත්තොත් ඒ කියන්නේ අපි දැන් 5G වලට යන්න කලින් 4G තියෙන්නේ හොඳට. ඒ කියන්නේ මොනවා කරන්නත් කලින් අපිට තියෙන දෙයකට තියෙන්නේ. ඒකද අපි 5G ගැන කතා කරනකොට ලෝකේ 5G වල ඉස්සරහට යද්දී අපි 5G වලට ගියාට කියන අපි ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් අපිට හම්බ වෙන්න ඕන. ඒතකොට එතන ප්‍රශ්නයක් මතුවෙනවා. තාම සමහර තැන්වල 4G හරියට නැහැ. ඒතකොට මේක එහෙම මොනේ නැහැ. මම දකින්නේ මෙහෙම. මේක ඇත්තටම මේ ISP කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. මේක ඇත්තටම මම කියන්නේ මේක කට්ටියම එකතු වෙලා හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මමත් ISP ලෙවල් එකේ ජොබ් එක කරනකොට මමත් සහභාගී වෙලා තියෙනවා. මේ TRC එකේ මීටින් වලට අපි ඒ දැන්වල කතා කරනවා. මොකද කරන්න කියන දේ ගැන. ටෙක්නොලොජිස් කෙනෙක් කාලයක් තිබ්බ අපි කතා කරේ දවස්වල ලංකා බෑක්බෝන් වල IP version 6 වලට මම හිතපු කාලේ ඒ කාලේ IP version 6 වලට අපි change එක ගිය කාලේ. ඒතර අපි plan කරේ එතකොට version 6 වලට කොහොමද ISP මාරු වෙන්නේ කියන එක. ඒ ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්නේ කියලා හැමෝටම ISP ලාට දෙන ටාස්ක් එකක් මේ කාලේදී මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න කියලා. අන්න එහෙම අර ඒ වැඩේ දිගටම යන්න ඕනේ plan එකක් ඇතුව. ඒ කියන්නේ මේක නිකන් අර තනි කෙනෙක්ට දුන්නොත් එහෙම වෙන්නේ එයා එයාගේ business එක කරගන්නවා. නැති මිනිස්සුන් ඇත්තම නැහැ. දැන් අපි ලංකාව ගත්තොත් මේ වීඩියෝ එක බලන මිනිස්සු දන්නේ නැති සමහර පැති වලට එක ISP කෙනෙක්ගේ කනෙක්ෂන් ඒ කියන්නේ එක ISP කෙනෙක් නෙමෙයි ISP හතර පහම හොඳට සර්විස් තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි හතර පහක් ඉන්නේ. සමහර තැන් වලට එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ මේ පැත්තට කාගේවත් මේ සොලියුෂන් නැහැ. ඒ වෙන්නේ හේතු එක නම් කියන්නේ ඒගොල්ලෝ plan කරන් තමන්ට වටිනාකමක් තියෙන බිස්නස් මේ මයින්ඩ් එක තමයි plan කරන්නේ. නමුත් අර රටක් එක්ක plan කරලා ගවර්න්මන්ට් එකත් ඉන්නෝල වෙලා TRC එකත් ඉන්නෝල වෙලා ISP ලත් එකතු වෙලා රයිට් ඔයා මේ පැත්තට කනෙක්ෂන් ටික දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ පැත්ත අනිවාර්යෙන් කාර්යයට දෙන්න ඕනේ. අපි ඒකට වඩා මේවා chance එකක් දෙනවා. අන්න එහෙම ඒගොල්ලන්ට පොඩි සොලියුෂන් එකක් නැත්නම් ඔයගොල්ලන්ට මොනවා හරි ඇඩ්වාන්ටේජ් එකක් දෙන්න වෙනවා. එහෙම දීලා තමයි මේක හදන්න ඕනේ. දැන් අපි දන්නවා
සමහර දැන් අපි අලුත් ටෙක්නොලොජිස් වලට යන්න ගියාම මම කලින් කිව්ව එක ඔටෝමේෂන් වලට යද්දී SD WAN පැත්තෙන් යනකොට අලුත් devices අලුත් ටෙක්නොලොජිස් අපි ගේනකොට ඒවට taxes ඒවා tax වදිනවා ඊළඟට ඒවා රිලීස් කරගන්න යන කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ISP කෙනෙක්ට ඒවට ඒවා ගේන්න ඒගොල්ලන් පහසුකමක් මම දන්නේ මොකක් හරි මොනවාරි පහසුකමක් දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ කෙනෙක් ඒක අර ගවර්න්මන්ට් එකත් එක්ක අපි ප්ලෑන් කරලා අපි මේ ටෙක්නොලොජි මේ ලෙවල් එකට මේ අවුරුදු තුන ගන්න ඕනේ. එහෙමයි. දුරදක්නක් තියෙන්න ඕනේ. එහෙම තමයි රටවල නෙට්වර්ක් ප්ලෑන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්න සමහර රටවල් තියෙනවා ඒ ප්‍රොවයිඩර් කෙනෙක්ට ඒගොල්ලන් මැච් වෙන්නේ නැත්නම් රටේම තීරණයක් ගන්නවා මේ ප්‍රොවයිඩර් යූස් කරන්න බෑ කාගෙත් ISP ලාද. ඒ කියන්නේ එහෙම තීරණ මේ ගවර්න්මන්ට් එක එනවා. එහෙම සිද්ධ කීපයක් වුණා රටවලදී. ඒ කියන්නේ මොකක් හරි ඒගොල්ලෝ ගැන සැකයක් තියෙනවා නම් රයිට් මේ ප්‍රොඩක්ට් එක රටේ යූස් කරන්න බෑ. කෙලින් එහෙම තීරණයක් ගන්නවා. ඒතර ඒක ISP මත ඩිපෙන්ඩ් වෙනවා නෙමෙයි. කෙලින්ම ගවර්න්මන්ට් එක ගන්න තීරණය. ඒතකොට ඒ වගේ අර අපි කට්ටිය ඉන්වෝල් වෙලා ඒතර අපිට තියෙන අලුත්ම ටෙක්නොලොජිස් දැන් 5G ගැන ඊළඟට ISP ලා දැන් MPLS වයින් වෙලා SD WAN වල මාරු වෙනවා නම් ඒක කොහොමද කරන්නේ? ඒතකොට ඒ අඩු ගේන්න ගියාම ඒගොල්ලන්ට මොකක් හරි සොලියුෂන් එකක් හරි taxes වලින් මොකක් හරි එහෙම සහනයක් හරි මොකක් හරි එහෙම දෙයක් හරි දෙන්න වෙනවා. දීලා තමයි මේක ප්ලෑන් කරන්න ඕනේ. ඒතකොට මේක කට්ටියම ගේන්න ඕන එක මේසෙකට. එහෙම නොවනනම් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. ඒතකොට ISP තම තමන්ගේ දේවල් කරගෙන ඉන්නවා එක මේවා කරනවා අර එහෙම වුණාම හරිය අමාරු කරන්න ගියාම. අනිත් දේ මම කියන්නේ දැන් ඔය data සම්බන්ධයෙන් ගත්තත් common policy එකක් තියෙන්න ඕනේ. දැන් අපේ එහෙම නැහැ policy එක. free data කියලා කිව්වට නැත්නම් free නෑ සමහරවිට එහෙම බෑ. ඒක මම කියන්නේ ඒක අනිවාර්ය නීතියකින්ද හොඳට තියෙන්න ඕනේ. මොකද දෙයක් කරනකොට දැන් මේක නා හැම ISP එකෙන් මේ level එක free නම් free තියෙන්න ඕනේ. නැත්නම් මෙහෙම තියෙන්න ඕනේ. ඒක එක්කෙනා එක solution දෙන එක අනුමත කරන්න අමාරුයි. ඒකට අපිට එහෙම මේ අරය හොඳ නෑ මෙයා හොඳයි. ඒක ඇත්තටම තීරණය වෙන්න ඕනේ කනෙක්ෂන් තියෙන කෙනාමත්. දැන් අපිට දැන් මෙයාගේ මේ data හොඳයි අරය data එහෙම කියන්න බෑ. අපිට සිග්නල් තියෙන හොඳ කෙනෙක් අපි ගන්න ඕනේ කනෙක්ෂන්. ඒකට අපිට යාගින් ගත්තා කියලා අර සොලියුෂන් නැති වෙන්න බෑ. ඒ සොලියුෂන් මටත් එතන තියෙන්න ඕනේ. ඒ පැකේජ් එක තියෙන්න ඕනේ. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒ තත්ත්වයට අපි යන්න ඕනේ. ඒක හන්ද මම හිතන්නේ මේක ISP ලාම විතරක්ම නෙමෙයි මම කියන්නේ කට්ටිය එකතු වෙලා මේක ටිකක් ගැඹුරෙන් යන්න ඕනේ. එහෙම නෑම කියනවා නෙමෙයි මම වෙනවා. නමුත් ඒවා ප්‍රාණවත් මදි. යන විදිය ප්‍රාණවත් මදි. ඉතින් මම හිතන්නේ ඒකට ලොකු වක්කීමක් ක්‍රියාශීලීකමක් තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව මම දන්නා ගොඩක් ළමයි සහ ගොඩක් කට්ටිය මිනිස්සු ලංකාවේ මිනිස්සු වනිනවා මේ අවස්ථාවේදී ඇත්තටම මොකද ඇත්තටම මේ කියන්නේ ඉන්ටර් ප්‍රශ්නයක් තියෙනව නැත්තේ නැහැ. මොකද පිළිගන්න බෑ ප්‍රශ්නයක් තියෙන නැත්තේ. හොඳයි කියලා කියනවා නෙමෙයි. නමුත් මම කියන්නේ ඒකයි ඒක කොච්චර අපි හිතියත් ඔක හැමදාම කතා කරනවා විතරයි. හැමදාම අපි වෙන වෙන ඉන්නවා විතරයි. අරහෙත් ස්ලෝ මෙහෙස්ලෝ තමයි හැමදාම වෙන්නේ. ඉතින් ඒක හන්දා ඒක මම කියේ මේක අපිට කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක ISP ලාත් එකතු වෙලා රටේ පාලනයත් එකතු වෙලා මේගොල්ලෝ හරිය නෙට්වර්ක් ප්ලෑන් එකක් ගහන්න ඕන අවුරුදු 5කට 6කට ඉස්සරහට. නැත්නම් රටක නෙට්වර්ක් එකක් ගන්න බෑ ඉස්සරහට. මොකද නෙට්වර්ක් එකක් කනින් ගහන්න බෑනේ. ISP ලා ගොඩක් එකතු වෙනවා. එකතු වෙලා නෙට්වර්ක් හදනකොට මේගොල්ලන්ට එක දේවල් කරන්න දෙන්න බෑ. ඒකන්ද ඒ දෙයට යන්න අපි පුෂ් කරන්න ඕනේ ඒගොල්ලෝ. ඉන්ජිනියර්ස් ලා කිසි කරද්දක් මම දකින්නේ නැහැ. මොකද මේ ඉන්න ඉන්ජිනියර්ස් ලා ඔක්කොම ක්වොලිෆයිඩ් අය සහ හොඳ නොලෙජ් එකක් තියෙනවා. මොකද මම පෞද්ගලික දන්න අය ඉන්නවා. ලංකාවෙන් අයින් වෙලා ඒ කියන්නේ ලංකාවෙන් කාලයක් වැඩ කරලා වෙන රටවල් ගිහිල්ලා සෑහෙන A level එකේ ISP level එකේ ඉන්න ගොඩක්ම විශේෂයෙන් ගර්ල්ස් ලා මම දන්නවා. ඒ කියන්නේ හොඳ level එක හොඳ ISP ලා වැඩ කරන අය මම දන්නවා. ඉතින් ඒක මම කියන්නේ ඒගොල්ලෝ කිසි කරක් දන්නේ මොකද ඒගොල්ලෝ ගන්න නැහැ නේද? එමවලත් තිබ්බ හොඳ ඒ කියන්නේ ඒගොල්ලන්ට මෙහි එක්ස්පීරියන්ස් එක මාර වටිනවා ඒගොල්ලන්ට. ඉතින් අර වැඩේ තියෙන ඒගොල්ලන් ගිහම කියන්නේ මම ඒගොල්ලන් අහුවම කියන්නේ ඒගොල්ලෝ මෙහි අවුරුදු 5ක් 6ක් වැඩ කරලා වෙන රටකට ගිහිල්ලා එහි ජොයින් වෙනකොට ඒගොල්ලන් තේරෙනවා කිව්වා අපි කොච්චර ටෙක්නොලොජිය පහතින්ද ඉන්නේ කියන එක. ඒ කියන්නේ අපි මෙහි දැකපො නැති devices දැකම ටෙක්නොලොජිස් ඒගොල්ලන්ට එහි ටච් වෙනවා. අපි මේ අහලා තියෙන විතර දැකලා නැහැ. ඒගොල්ලන්ට එහි ගියාම ඒවා ටච් වෙනවා. ඉතින් අර එක වෙන්නේ නැහැ මේ ગેප් එකේ ඉන්නේ එකයි. ඒ ગેප් එක වෙන්න නම් ලංකාවට හොඳට ඒ කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එන්න ඕනේ. ප්‍රොජෙක්ට් එන්න නම් අපි හොඳ ප්ලෑන් කරනවා. අනිත් දේ තමයි මම දකින්න තව දෙයක් වුණේ මේ අපිට මේ ලෝකෙන් තියෙන සැලකිල්ල මදි. මොකද මම එහෙම කියන්නේ ලංකාවේ කිසිම data center එකක් නැහැ. අපි ගත්තොත් දැන් ඔය Google ගත්තොත් අපි Amazon ගත්තොත් කොහෙවත් අපි ලංකාවේ කවුරු data center එකක් දාන්න දෙන්නේ නැහැ. හැමෝම යන්නේ එක්ක සිංගප්පූර් නැත්නම් ඉන්දියා එහෙම තමයි යන්නේ. ඒවට වෙන කාරණා බලපාන මොකද තව හොඳට තියෙන්න ඕනේ අපේ ලංකාවේ ඒ කියන්නේ භූෂණතා හොඳයි. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඒ කියන්නේ සම පොළොව ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද අපිට රටේ මැදහරි තැනක් ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගම් වතුර මුහුදු අනම්මනම් අපිට අතරින්න පුළුවන්. නමුත් අර ප්‍රශ්න තියෙන්නේ තව හොඳට තියෙන්න ඕන, පවර් සප්ලයි එක හොඳට තියෙන්න ඕනේ. ඒ වගේ කන්ඩිෂන්ස් බලපානවා. ගවර්න්මන්ට් එකේ හොඳ ඒතුලන්ට හොඳ කියන්නේ ටැක්සස් ප්‍රකාරයෙන් අඩු කරලා තමයි ඒගොල්ලන් සොලියුෂන් දෙන්න ඕනේ. එහෙම ලෙවල් එකකට ගෙනාවොත් අපිට ඩේටා සෙන්ටර්ස් එකක් ගේන්න පුළුවන්. දැන් ඉන්දියාව බලන්නකො ඉන්දියාව ඒ කියන්නේ ඉන්දියා නෙට්වර්ක් එක ඉන්දියාව තමයි ලෝකෙ ගත්තොත් කියන්නේ අපි සැටලයිට් ගත්තත්
ඉස්සරහම ඉන්න කට්ටියම අප්සෙට් ලයිට් ගන්න ගොඩක් අය ඒගොල්ලන්ගේ. ඒතකොට ඒගොල්ලන්ගේ ISP ල සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ලෝකෙ ඉන්න ගොඩක් කට්ටිය data centers ඉන්දියාවේ තියෙනවා. ඒතකොට ඉන්දියාව කියලා කියන්නේ ටෙක්නොලොජි පැත්තෙන් ඒගොල්ලෝ මාර ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එතනට ගියේ ඒකයි. ඒගොල්ලන්ගේ Google එකේ සපෝට් එක තියෙනවා, Microsoft එකේ සපෝට් එක තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ වගේ කෙනෙක්ගේ සපෝට් එක මම දැක්ක අර ඉන්ට්‍රෙස් සම්බන්ධයෙන් මම හිතන ඒක අපිට බලමු කොහොමද කියලා ස්ටාලින් සම්බන්ධයෙන්. ඉතින් අර මොන හරි අන්නේ වගේ අපිට ලෝකෙත් එක්ක කවුරු එක්කෙනෙක් එක්ක හරි සම්බන්ධ වුණොත් අර ඒ ඩිමාන්ඩ් එකත් එක්ක අපිට යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මම හිතනවා ඉතින් එහෙම කවදා හරි කාලයක් ආවොත් හොඳ තැනක් ලංකාවට වෙයි කියලා. ඔව්. ඉතින් අන්තිමට වීඩියෝ එක අන්තිමට මම පොඩ්ඩක් කතා කරන්න හිතුවා සර්ගේ YouTube channel එක Vibranet streaming YouTube channel එක දැන් පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා නොමිලේ සර් දැනුම ලබා දෙනවා මම දැක්කා ඒකේ සෑහෙන වටින දේවල්. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන අය අතර ඉන්නවනම් නෙට්වර්කින් සම්බන්ධව උනන්දු අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ. ඒ වගේම ගොඩක්ම වැදගත් channel එකක් තමයි Vibranet streaming channel එක. ඉතින් සර් අයි YouTube එකට එන්න හිතුවේ? ඔව් ඒක මෙහෙමයි. ඒක ඇත්තටම මම YouTube එකට එන්න හිතුවේ මොකද ගොඩක් ළමයිම තමයි ඇත්තටම මම කිව්වේ සර් මෙහෙම කරන්න සර් ගන්නවා තීරණ හන්ද මේ අපි පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දාමුද කියලා ගොඩක් අය ඇහුවා මම. ඉතින් මම කාලය ගත්තා මොකද මට ඒකට ටිකක් කරා වෙනම වෙන් කරන්න ටිකක් ආවම පස්සේ මම ඒ කියන්නේ මම ඒකත් මාර එන්ජොයි කරනවා. මොකද මම ඒ කියන්නේ YouTube channel එකක් හදන එකෙන් බලාපොරොත්තු එකක් නොලෙජ් එක මට දෙන්න පුළුවන්. මට ඇත්තටම මේක ඉන්කම් එකක් බලාගෙන එහෙම කරන දෙයක් නෙමෙයි ඇත්තට මේක. මේ ඒ කියන්නේ මට වුණා තිබ්බේ 1000ක් හරි කමන්නේ ඒක බලලා දෙයක් ඉගෙන ගන්නවනේ ඒක වටිනවා. මොකද දැන් ඇත්තට මම දන්න මම හිතනවා මගේ සක්සස් කියලා. මොකද මට ගොඩාක් ළමයි කතා කරලා දෙන ලංකාවම දැකලා නැති ළමයි. ඒ කියන්නේ ගොඩක් ඉස්කෝල ළමයි. ඒක මම උදම් සතුටු. මොකද ගොඩාක් ළමයි කතා කරනවා සාමාන්‍ය 10 වසර 11 වසර 12 වසර 13 වගේ ළමයි මේ වීඩියෝස් බලනවා, මෙහෙම ස්ටඩි කරනවා, සර්ටිෆිකේෂන්ස් ගැන බලනවා නම් මම කරනවා ඉන්නවා. ඉතින් මම හිතුවා පොඩ්ඩක් ඒ පැත්තට යන්න ඕනේ කියලා. මොකද කෙනෙක්ට දෙයක් කියන්න පුළුවන් ගොඩක් වටිනවා සහ මම ගොඩක් try කරන්නේ වැඩි කවුරු කතා නොකරපු දේවල් වලට යන්න. මොකද අර කියන්නේ වීඩියෝස් ඕන්තරම් තියෙනවා අපි ආයෙ එකක් කරන්න ඕනේ නැහැනේ. මොකද ඒක ඇත්තටම ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ. ඉතින් මම අර ගොඩක්ම try කරනවා ලංකාවේ වැඩි කවුරු කතා නොකරපු දේවල් ගැන. ඉතින් ඒකයි මම ලංකාවේ ඉන්ටර්නෙට් ගැන වෙන වීඩියෝ සීරීස් එකක් කරේ. ඔය ෆයිබර් සම්බන්ධයෙන් ඔය මයික්‍රෝ ලින්ක් සම්බන්ධයෙන් ISP බෑක්බෝන් එක දෙන්නේ කොහොමද? අනම් මම ඒක ගැන මම කියන්න හේතුවත් ඒක තමයි හේතුව. ඉතින් ඒකෙන් මම තව දෙයක් මම එන්ජොයි කරා. මම හරි කැමති ඒකෙන් අර වෙච්ච දෙයක් තමයි මම Adobe Premiere software එක ස්ටඩි කරා සහ ගොඩක් ඔක්කොම මම තනියෙන් කරගන්නකොට ඉතින් අර ඒක Tamanට ඒකත් මාර ඉන්ට්‍රස්ට් මොකද අර ඕන දෙයක් එකත් අලුත් දෙයක් නේ. අපි කෙනෙක්ට කියලා කරනකොට තනියෙන් කරගන්න එක හොඳයි. ඉතින් ඒ වගේ දේකුත් වටිනවා. මම හිතන්නේ වාටත් අත්දැකීම් නැති මේ මොකද ඔයාගේ වත් ඒක සෑහෙන කාලයක් කරගෙන ආපු හන්ද. සහ ඒක මටත් එක දෙයක් කියන්න ඕනේ. මම හරි සතුටු දෙයක් තමයි ඔයාගේ channel එක සම්බන්ධව මට කියන්න ඕනේ එක. මොකද මේ මම කැමති හේතු දෙකක් තියෙනවා. එකක් කාන්තාවක් ඒ කියන්නේ ගෑල්ලාමෙක් මේ සම්බන්ධයෙන් ටෙක්නිකල් දේවල් කතා කරනවා බොහොම අඩුයි. සහ මෙච්චර පිරිසක් එක්ක ඔඩියන්ස් එකක් එක්ක ඉන්න එකක් බොහොම අඩු දෙයක්. ඒ කියන්නේ වැඩේ කරගෙන යන එක අවුරුදු ගණනක් තිස්සේ ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මම දන්නවා වීඩියෝ එකක් රෙකෝඩ් කරන එක, එඩිට් කරන එක, එලියට දාන එක ඒක අනිවාර්යෙන් දවසක් දෙකක් සමහර දවස් 3-4ක් යන්නත් පුළුවන් තමන්ගේ වැඩත් එක්ක කරන්න ගියාම. ඒකට කැපවීමක් තියෙනවා. ඒ කැපවීම තමන්ගේ වැඩක් එක්ක කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක මමත් දන්නවා. ඒක නිසා මම හරි කැමතියි වායි කරන වැඩේට සහ ලොකු පිරිසක් ඉන්නේ ගැන සහ මම ඔයගොල්ලන්ගේ කලින් අර වීඩියෝස් දෙකක් මම ඇත්තටම බැලුවා. ඉතින් මම ඒකෙත් දැක්ක දෙයක් තමයි. ඉතින් ඔයා කියන්නේ ටෙක්නොලොජි පැත්තෙන් කතා කරන්නේ මාර වටිනවා සහ ගොඩක් මේක එක්ස්පර්ට්ලා කියන එකත් මාර වටිනවා. මොකද මිනිස්සුන්ට දෙයක් ඉගෙන ගන්න දෙයක් දෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු පිනක්. මොකද අපිට මේ කියන්නේ දෙයක් කියා දෙන්න කෙනෙක් ඉන්නක ගොඩක් වටිනවා. මොකද අපිට ඇත්තටම මේ කාලේ YouTube channel තිබෙන්නේ නැහැ අපි ඉගෙන ගන්න කාලේ. ඉතින් ඒක ඉතින් අපි කියන්නේ ඒ කාලේ හොඳයි පොත් බලුවා කියලා. ඉතින් මම කියන්නේ දැන් පොත් බලන්න ඕනේ නැහැ. ඇත්තටම දැන් පොත්වල දේවල් එළි තියෙනවානේ. කාලයක් තියෙනවානේ එහෙම යන දේවල්. අපි ලෝකේ ඒ කාල පහු කරන් ඉවිල්ලා තියෙනවා. මොකද කාලයක් තියෙනවා මිනිස්සු දෙයක් දුන්නේ නැහැ කාටවත්. හංගන දෙයක් තිබ්බා. එහෙම කාලා තියෙනවානේ. අපි පොත් බලනවා පොතෙන් දෙයක් ඉගෙන ගන්න අපි ඒ කාලේ. පස්සේ කාලයක් තිබුණා ඒ කියන්නේ එක්ස්පර්ට්ලා දෙයක් හංගනවා කියන්නේ. අපි කොච්චර නැත්තත් ඒක හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කාලේ මේ සියවස ඇවිල්ලා දැන් මිනිස්සු ඕන දෙයක් ඒකට දාන කාලය. ඒ කියන්නේ කවුරුවත් YouTube channel එකක් දෙයක් හංගන්නේ නැහැ. ඒක තමන් දන්න හැමදේම කියනවා. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ හැංගිලි නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් knowledge එක open වෙලා තියෙනවා. මම දකින්න දෙයක් ඒක. ඒ කියන්නේ දැන් ඕන වීඩියෝ එකක් බලන්න ඔයගොල්ලෝ සහ ඕන ට්‍රේනින්ග් එකක් බලන්න කවුරුත් දෙයක් හංගන්න යන්නේ. මොකද එයා දන්නවා ඒක හැංගුවට වැඩක් නැහැ. තව කෙනෙක් එක්ක කියනවා කියලා. මොකද කාලයක් එහෙම තිබ්බම කියන්නේ නැති කාලයක් හැමෝම එක්ස්පර්ට්ලා. නමුත් දැන් එහෙම නැහැ. දැන් ඔයගොල්ලෝ knowledge එක open. ඒ කියන්නේ මම හිතන්නේ කිසිම දෙයක් ඕනම දෙයක් වල ඉගෙන ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් කිසිම ප්‍රශ්නයක් නැහැ. තිතරම කියා දෙනවා. ඒක හන්ද
ඔය කෑම අප්පියන්ට ගියම channel උන්තරන් තියෙනවනේ කවුරුත් හංගන්නේ නැහැ රෙසිපි දක්වමු කියා දෙනවනේ. ඒ වගේ තමයි ඉතින්. ඒක මම කැමතිලා කරන වැඩේ කියන සහ ගොඩක් ස්තුතියි මම මේ තත්ත්වයට සම්බන්ධ කරගත්තා. අගේ කිරීමට ගොඩක් ස්තුතියි. එතකොට මම සර්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම ගොඩක් ඒ දවස්වල බලාපොරොත්තු නොවුන දෙයක් මම YouTube වලට එද්දි සර්ගේ Vibrant Academy එකේ සර් විදිහට තමයි මම අඳුරගත්තේ සර්ව. එතකොට සර්ගේ තිබුණ qualification සහ සර්ගේ තිබුණ අර ඒ කියන්නේ කාර්යබහුලත්වයත් එක්ක මම කවදාවත් හිතුවේ නෑ සර් මේ YouTube platform එකට ඒවි කියලා. ඒ තිබුණ විශේෂයෙන් මේ කාර්යබහුලත්වයත් එක්ක ඒක මැනේජ් කරගන්න සර් මේ උත්සාහය ගනිවි කියලා මම හිතුවේ නැහැ. ඒ කාලෙදි මම දැකපු දෙයක් තමයි මම YouTube එකට ආපු මුල් කාලෙදි මම ගොඩක් කලකිරීමටපත් වෙච්ච දෙයක්. මම දැක්කා සමහර මල්ටි channel networks වලින් ඇඩ්වර්ටයිස් කරනවා අපිට YouTube ප්‍රසන්ටර් කියන්නේ YouTubersලා ඕන. හැබැයි knowledge එකක් අවශ්‍ය නැහැ. කිසිම field එකක් සම්බන්ධව ඔයාට ඉන්ටර්නෙට් එකේ දෙයක් ලිපියක් කියවලා ඒක translate කරන්න පුළුවන් නම් එච්චරයි අවශ්‍ය කරන knowledge එක. ඉතින් ඇත්තටම අර මම ලංකාවේ YouTube යන පැත්ත ගැන සෑහෙන කලකිරීමෙන් හිටපු කාලයක් තිබුණා. ඉතින් ඒ කාලේ පහු කරලා මේ වෙනකොට අද වෙනකොට සර් වගේ networking side එකේ ස්පෙෂලිස්ට්ලා අද YouTube එකට ඇවිල්ලා තියෙනවා තමන්ගේ දැනුම බෙදන්න. එතකොට මම දැක්ක තව රුචිර විජේසේන කියලා සර් කෙනෙක් ඉන්නවා මේ විද්‍යාව සම්බන්ධව වීඩියෝස් කරන. එතකොට මේ වගේ ගොඩක් අර දැනුම මේච්චර කාලයක් තිස්සේ මිනිසුන්ට අර හැංගිලා තිබිච්ච දැනුම දැන් එළියට එනවා කෙලින්ම. ඉතින් ඒකට මම සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ විදිහට YouTube channel එකක් පටන් අරගෙන ලංකාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට තමන්ගේ දැනුම බෙදා දෙන්න ඒ කාලය නොමිලේ කැප කරන එක ගැන මම ආයමත් ස්තුතිවන්ත වෙනවා සර් මේ මගේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. හරි. එහෙනම් අපි අද මේ සාකච්ඡාව මෙතනින් ඉවර කරනවා. ඉතින් මම හිතනවා මේ නෙට්වර්කින් ෆීල්ඩ් එක සම්බන්ධව තිබුණ හැම ප්‍රශ්නයකටම වගේ ඔයාලට උත්තර ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අපි අතර ගිහින් එන්නම්. ආයෙත් දවසක හමු වෙමු අලුත් සාකච්ඡාවකින්.